සුබ දවසක් සියලු දෙනාටම. අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ යාන්ත්‍ර විද්‍යාව පාඩමේ හරි නිව්ටන් නියම වල ආරම්භය. හරි. දැන් නිව්ටන් නියම වල අපි මම ගුවා වීඩියෝස් මම 4ක් කරනවා. ඒතර මේ වීඩියෝස් එක ඔයගොල්ලන්ට සියලුම ළමයිට බලන්න පුළුවන්. හරිද? කිසිදු ගැටලුවකින් තොරව part 1 වීඩියෝ එක. ඉතිරි වීඩියෝස් බලන්න ඕගොල්ලන්ට YouTube ක්ලාස් එක ඔස්සේ තමයි සම්බන්ධ වෙලා තමයි බලන්න වෙන්නේ. ඒකම නම් මීට කලින් මම නිව්ටන් නියම වලට කලින් චලිතයත් එක්ක දෛශික සහ චලිතයේ වීඩියෝස් 8ක් කරලා තිනවා. හරිද? දෛශික වීඩියෝස් 2යි චලිතයේ වීඩියෝස් 6ක් කරලා තිනවා. ඒකම කලින් පාඩම පළවෙනි පාඩම භෞතික දාස සහ මාන පාඩමෙත් වීඩියෝස් දෙකක් සම්පූර්ණයෙන්ම කරලා පාඩම සම්පූර්ණ කරලා තින්නේ. ඒ නිසා යාන්ත්‍ර විද්‍යාව කියන්නේ අපිට වැදගත්ම පාඩම සහ ලොකුම පාඩම. හරිද? මේකේ අපිට මම කිව්වා ඔයගලන්ට වීඩියෝස් 35ක් කරනවා කියලා. දැන් මේ වෙද්දී අපි වීඩියෝස් 18ක් කරලා තිනවා. යාන්ත්‍ර විද්‍යාව වීඩියෝස් 18ක් කරලා තිනවා. මුල කොටස් ටික කම්ප්ලීට්. ඒ වගේම අග කොටස් වල උත්තරජ චලිතය කම්ප්ලීට් කරලා තිනවා සම්පූර්ණයෙන්ම වීඩියෝස් 3කින්. ඊට පස්සේ තරල ගති විද්‍යාව වීඩියෝස් 2කින් කම්ප්ලීට්. හරිද? ඒ වගේ තව ගමන චලිතේ නම් වීඩියෝ 2යි කරේ. ට්‍රෙවස්ටිටි වීඩියෝ 2යි. ඒ වලත් තව වීඩියෝස් 4ක් විතර කරන්න තියෙනවා. සහ මේ මැද කොටස් ටික තමයි අපිට තව ඉතුරුලා තියෙන්නේ යාන්ත්‍ර විද්‍යාවේ. විශේෂයෙන්ම නිව්ටන් නියම කොටස දැන් මේ මාසේ අපි ඉවර කරනවා වීඩියෝස් 4කින්. ඊට පස්සේ රේඛීය ගම්‍යතාවය සහ ගම්‍යතා සංසිඳනීමේනේ. ඒ කොටස් ටික ඊට පස්සේ බලගූර්ණය, බල සමතුලිතතාවය සහ ගුරුත්ව කේන්ද්‍රය. ඒකම අතනින් පස්සේ අපිට තියෙනවා මේ කාර්ය ශක්තිය ක්ෂමතාවය. හරි ඔය කොටස් ටිකත් එක්ක අපිට යාන්ත්‍ර විද්‍යාව මම වීඩියෝස් 35කින් සම්පූර්ණ කරනවා අංග සම්පූර්ණ ගණන් එක්ක. හරිද? මේ ටික ඔයගොල්ලන්ට YouTube ක්ලාස් එක ඔස්සේ බලන්න පුළුවන් සම්බන්ධ වෙලා. හොඳයි. ඒකල මගේ මේ YouTube එකේ දැන් අපි මාස කිහිපයක් වෙනවා වීඩියෝස් කරන්න පටන් ගන්නවා. හරි YouTube channel එක ඔස්සේ මේ මම කරන 100 වෙනි වීඩියෝ එක. හරිද? يعني මේ සියලුම වීඩියෝස් ඔයගොල්ලෝ බලලා දිනා ගොඩක් අය. හරිද? ගොඩක් වීඩියෝස්. එතකොට සමහර වීඩියෝස් කොහොමත් පැය එකමාර, පැය දෙක, පැය දෙකමාර වීඩියෝස් තමයි දාලා තින්නේ. හරි විනාඩි පොඩි වීඩියෝස් දාලා තිනේ. ඒවා නැතුව හරි විනාඩි 5 10 දාපු වීඩියෝස් ඒවා අමතර වීඩියෝස් නේ. හරිද? මොටිවේෂන් වීඩියෝස් දාලා තිබ්බා. ඊට ජීවිතයේ ප්‍රිසිස් කියලා අපිට ජීවිතයේ ප්‍රිසිස් වල භාවිතනේ. ඒ වගේ පොඩි වීඩියෝස් දාලා තිබ්බා. ඒවා නැතුව අපි සිද්ධාන්ත සහ ගණන් සහ පේපර් ඩිස්කෂන් එතන මේ විදිහේ පේපර් ඩිස්කෂන් වීඩියෝස් මම හිතන්නේ 10ක් විතර කරලා තිනවා. හරිද? සියලුම බැච් වලට පේපර් ඩිස්කෂන් වීඩියෝස් බලන්න පුළුවන්. හරිද? මේ සියලුම වීඩියෝස් වල දැන් මේ විදි පාඩම් අපි 8ක් සම්පූර්ණයෙන්ම කම්ප්ලීට් කරලා තියෙනවා. හරි පාඩම් 8ක් සම්පූර්ණයෙන්ම කම්ප්ලීට් සිද්ධාන්ත සහ ප්‍රශ්නත් එක්ක ඒවල නැවත මම වීඩියෝස් කරනවා. තව වීඩියෝස් 50ක් කරනවා. ඒතර වීඩියෝස් කොහොමද ඔයගලන්ට භෞතික විද්‍යාවම වීඩියෝස් 150කින් ගොඩ දාගන්න පුළුවන් සම්පූර්ණයෙන්ම පාඩම් 11ම. හරි මේ මගේ 100 වෙනි වීඩියෝ එක. හරිද? මේ වීඩියෝ එක මම තීරණය කරා සියලු දෙනාටම බලන්න පුළුවන් විදියට. හරිද? ඔයගලන්ට පබ්ලික් වීඩියෝ එකක් වශයෙන් දාන්න. ඉතින් අනිත් වීඩියෝස් ඔයගලන්ට බලනවා නම් දැන් සමහර වීඩියෝස් පබ්ලික්ම තමයි හැමදාම ඔයගලන්ට ඕන කෙනෙක්ට බලන්න පුළුවන්. හරි ඉතින් ඒතකොට දැන් ඉස්සරහට කරන අනිත් වීඩියෝ ටික ඔයගලන්ට YouTube ක්ලාස් එකට ජොයින් වෙලා තමයි බලන්න වෙන්නේ. හරි සමහර වීඩියෝස් ඔයගලන්ට නිකන් බලන්න පුළුවන් ගැටලුවක් නැහැ. ඉතින් ඔයගොල්ලෝ කිසියම් වටිනාකමක් තියාගෙන මේ වීඩියෝස් බලන්න ඕනේ. මොකද ලංකාවේ ඉන්න ඕනම ළමයෙක්ට වීඩියෝස් බලන්න ජොයින් වෙන්න පුළුවන්. සහ මේ සියලුම දැන් මම මේ දක්වා කරලා තියෙන වීඩියෝස් වල අර පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒකේ ටියුට් එක දාලා තියෙනවානේ. ටියුට් එක දාලා තියෙනවා. දැන් මේකෙත් ඔයගොල්ලන්ට මේ ටියුට් එක මගේ නිව්ටන් නියම වලට දාලා ටියුට් එක. හරිද? සම්පූර්ණ සිද්ධාන්තත් එක්ක ගණන් එක තියෙන ටියුට් එක ගන්න පුළුවන්. ඒ වගේම දැන් මම සියලුම වීඩියෝස් වල සියලුම පාඩම් වල අපි පන්තියේ දෙන නෝට් එක. මෙන්න මේක ඉතාමත් වැදගත්. හරි පන්තියේ අපි මේ දෙන අංග සම්පූර්ණ නෝට් එක. දැන් නිව්ටන් නියම වල ගත්තොත් සෑහෙන නෝට් එකක් තියෙනවා. හරි A to Z සියලුම විස්තර බලවර්ග ඔක්කොම ටික විස්තර කරලා මේ ටියුට් එකේ ගණන් හදන හරිද? ටියුට් එකේ අපි ගණන් හදන පන්තියේ දෙන නෝට් එක. හරි පන්තිය වල දෙන නෝට් එක ඕගොල්ලන්ට ගන්න පුළුවන් ඕනම ළමයෙක්ට. ඒක ගද්දී ඕගොල්ලන්ට දින මගේ WhatsApp group වලට join වෙන්න පුළුවන්. හරිද? WhatsApp group වල මම links ටික පහළ මේ වීඩියෝ එකේ description එකෙන් දාන්නම්. මේකේ ටියුට් එකක් දාන්නම්. ඒ වගේම කලින් වීඩියෝස් වලත් සියලුම පාඩම් වල ඕගොල්ලන්ට ඔය පන්තියේ අපි දෙන නෝට් එක සහ මේ පන්තියේ පාඩමෙන් පාඩමට සහ පාඩම් වල කොටස් වශයෙන් දෙන්නේ නේ. ඒ යාන්ත්‍ර විද්‍යාව පාඩමේ කොටස් 10ක් තියෙනවා ටියුට් 10ක් දෙනවා. ඔය වගේ හැම පාඩම් වලම කොටස් වලට ටියුට් මේ වගේ දෙනවා. මේකෙත් තියෙනවා. හරිද? සහ බාහිර කරුණුත් එක්ක ප්‍රශ්න ටික තියෙනවා ඔක්කොම A to Z විභාග ප්‍රශ්න. හරි අලුත් ප්‍රශ්න ඔක්කොම ටික තියෙනවා. ඊට පස්සේ අපි පන්තියේ ලියවන නෝට් එක. හරිද? මේ පිළිවෙලට වැඩ කරපු ළමයින්ගේ නෝට් එකක් මම අරන් තින්නේ. ඒ සියලුම පාඩම් වල සාමාන්‍යයෙන් භෞතික විද්‍යාවේ අවුරුදු 2යි මාස 7ක් යද්දී
මේ පිටු 200 පොත් 15ක් වගේ පන්ති වල ලියවෙනවා. පිටු 200 පොත් 15ක් විතර CR පොත්. ඒතර මේ සියලුම පොත්වල මම notes මේ වෙද්දී අරන් තිනවා. ඒවා ස්කෑන් කරලා ඔයගොල්ලන්ට PDF වශයෙන් ගන්න පුළුවන්. ඉතින් ඕනම ළමයෙක්ට ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඔයගොල්ලන්ට කරන් දෙන එක print out එකක් දාගන්න. print out එකක් දාගෙන මේ videos බලලා note ලියන්න. ඊට පස්සේ tube ටික දිනවා PDF ඒවත් ඔයගොල්ලෝ print out දාගන්න. දාලා ඊට පස්සේ කරන් දෙන්නේ මේක note එක ලියන්න. ලියලා ප්‍රශ්න ටික හදලා මම වීඩියෝ එකේ ප්‍රශ්න හදනවනේ. කීපයක් සිද්ධාන්තත් එක්ක. අනිත් ප්‍රශ්න වල විවරණත් මේ අපි පන්තිය හදන ඉඳලා ඒවා ඔයගොල්ලන්ට හදන විදිය පවා අකුරක් නෑරම ඔක්කොම ටික විස්තර කරලා තියෙනවා වැදගත් කරුණුත් එක්ක සීලුම් පාඩම් වල. මේක ඔයගොල්ලන්ට ගොඩක් වටිනවා ළමයි. මම මේකත් දෙන්න තීරණය කරා. මොකද සමහර පැතිවල ළමයිට අපිට ගොඩක් කතා කරනවා. සමහර පැතිවල හරියට ටියුෂන් ක්ලාස් නෑනේ. හරි ඒ වගේ ප්‍රශ්න දිනවනේ. ඒ වගේ ළමයි ගොඩක් ජොයින් වෙලා මේ වෙද්දී වීඩියෝස් බලන YouTube ක්ලාස් එක ඔස්සේ. හරිද? ඒ වගේම දැන් ඔයගොල්ලන්ට මගේ පන්තියේ නා ඉන්නවා නම් හරි ගොඩක් ළමයි පන්තියේ නා ඉන්නවා. අලුතෙන් නා ඉන්නවා නම් පන්ති කරන්නේ දූනගහ සහ ගම්පහ. ගම්පහ සෝබෝන් එකේ සහ දූනගහ ප්‍රගති ආයතනයේ මේ පන්ති වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මේ ටෙලිෆෝන් නම්බරයට WhatsApp වලින් හරි සාමාන්‍ය විදිහට හරි කෝල් එකක් හරි මැසේජ් එකක් හරි දාලා අහන්න. හරි ඒ වගේම දැන් මොඩල් පේපර්ස් අපි මොකද විභාගයට එන ප්‍රශ්න ස්වරූපයට විභාගයේ ප්‍රශ්න නිර්මාණය කරන පොත්පත් වලින් අපි ප්‍රශ්න නිර්මාණය කරලා මොඩල් පේපර්ස් හදනවා. ඒතර මේ මොඩල් පේපර්ස් සීරීස් එක දැන් මේ වෙද්දි ගොඩක් අය ඒවට සම්බන්ධ වෙලා ඉන්නවා. ඕනම ළමයෙක්ට මොඩල් පේපර්ස් ගන්න පුළුවන්. කිසිදු ගැටලුවක් නැහැ. يعني YouTube ක්ලාස් එකට සම්බන්ධ වූ නොවන ඕනම ළමයෙක්ට ගන්න පුළුවන්. සහ ඒවල හැබැයි ඩිස්කෂන් වීඩියෝ බලනවා නම් ඔයගොල්ලන්ට YouTube ක්ලාස් එකට සම්බන්ධ වෙනවා. ෆුල් පේපර්ස් කරනවා. හරිද? එක්සෑම් ටාගට් කරලා. ඒ වගේම දැන් ප්‍රැක්ටිකල් මේ වෙද්දි අපි ඔයගොල්ලන් ප්‍රැක්ටිකල් 42ක් තියෙනවා. ප්‍රැක්ටිකල් 42කින් 32ක් ඉවරයි. හරිද? වීඩියෝස් 7ක් කරලා තිනවා. ඒවත් ඕනම ළමයෙක්ට YouTube ක්ලාස් එකට සම්බන්ධ වෙලා බලන්න පුළුවන්. අපිට තව ඉතුරුලා තියෙන්නේ ආලෝකයේ ප්‍රැක්ටිකල් ටික. ආලෝකයේ දැන් මේ මාසේ මම ආලෝකයේ පාඩම සම්පූර්ණයෙන්ම ඉවර කරනවා. තව අපිට කොටස් තියෙනවා ආලෝකයේ කිහිපයක් කරන්න. මුල් කොටස් ටික ඉවරයි. ඊට පස්සේ ඊළඟ මාසේ අපි තාපේ පාඩමෙත් මම මුල් කොටස් ටික ඉවරයි. අවසාන කොටස් ටිකක් කම්ප්ලීට් කරලා එතකොට අපිට ඉතුරුලා තියෙන්නේ මේ යාන්ත්‍ර විද්‍යාවේ පාඩමේ කොටස් කිහිපයක් කරන්න තියෙනවා. මැද හරි සහ අග හරි කොටස් කිහිපයක් කරන්න තියෙනවා. ඊට පස්සේ ආලෝකයේ දැන් තරංග ටික ඉවරයි ඔක්කොමනේ. තරංග ටික ඉවරයි. ඒ වෙලාවේ ප්‍රශ්න වෙනම මම හදනවා ටියුට් එකේ ප්‍රශ්න හදන වීඩියෝස් ටිකක් ඊට පස්සේ දානවා. ඒ කියන්නේ මේ යාන්ත්‍ර විද්‍යාවේ මේ වීඩියෝස් ටිකයි, ආලෝකයේ වීඩියෝස් ටිකයි, තාපේ වීඩියෝස් ටිකයි සහ ඉසිත විද්‍යුත් ශේෂ්ත්‍ර වල තව පොඩ්ඩක් කරන්නත් තිබ්බනේ. අන්න ඒ ටික ඉවරුනාට පස්සේ සාමාන්‍යයෙන් වීඩියෝස් 20ක් විතර යද්දි, ඒ වීඩියෝස් ඔක්කොම 120ක් වගේ යද්දි සම්පූර්ණ පාඩම් ළමයි 11ම කම්ප්ලීට්. හරිද? ඔයගොල්ලන්ට ඒක ලොකු දෙයක්. මොකද ඕන වෙලාවක වීඩියෝස් බලන්න පුළුවන්. එකපාරකට වඩා ඔයාලට ඕන වෙලාවක බැලුවා හැකි. ඇක්සස් හදලා දෙනවා ඕන වෙලාවක බලන්න. කිසිදු ගැටලුවක් නැහැ. හරි ඊමේල් එක සහ ඔයගොල්ලන්ගේ ඊමේල් එකට තමයි ඇක්සස් හදන්නේ. ඊමේල් එක නැතත් ටෙලිෆෝන් නම්බරයට හදන්නත් පුළුවන් ඔයගොල්ලන්ගේ. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් දැන් මොකද ඕනම දෙයක් ඔයගොල්ලන් ගන්න පුළුවන්. පේපර්ස් ටික පවා සහ නෝට්ස් ටික පවා පන්ති අපි දෙන විවරණ නෝට්ස් නේ. පන්ති ගණන් හදන නෝට්ස් ටික ටියුට් එකේ ප්‍රශ්න වල උත්තර. ඒ ඔක්කොම ටික අංග සම්පූර්ණව ටියුට් එකයි ඉතින් ඒ ටික තියෙනවා කියන්නේ ඉතින් ඇති. ප්‍රැක්ටිකල් ටික කරගන්න පුළුවන්. සිද්ධාන්ත ටික ගණන් ටික සහ මොඩල් පේපර්ස් ටික කරගන්න පුළුවන්. පාස් පේපර්ස් ගණන් මම වෙනම හදන්න යන්නේ නැහැ දැනට. පස්සේ අපි බලමු ඉදිරි කාලයේදී පාස් පේපර්ස් මම ඩිස්කෂන් වීඩියෝස් දාන්නම්. දැනට අපි ටියුට් වලත් පාස් පේපර්ස් ප්‍රශ්න හදන හින්දා වෙනම පාස් පේපර්ස් කරන්න යන්නේ නැහැ. ඒවත් අනිවාර්යෙන් ඔයගොල්ලෝ කරන්න. දැනට මොඩල් පේපර්ස් අලුත් පේපර්ස් කරනවා. හරි ඔය ටික තමයි විශේෂයෙන්ම කියන්න තියෙන මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් දැන් මේ වීඩියෝ එකේ පහළ මම අර group WhatsApp group වලට සම්බන්ධ වෙන්න අනිවාර්යයෙන්ම ගොඩක් අය ළමයි දැන් 1000කට වඩා ප්‍රමාණයක් ඉන්නවා group ඔක්කොගෙම. ඒතකොට ඒවල ඔයගොල්ලන්ට මම ටියුට් දැම්මාම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. පේපර්ස් පවා දානවා නේ. වැදගත් කරුණු ඔක්කොම group වල දානවා. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට මැසේජ් එකක් දාලා WhatsApp කරා හරි මේවල links මම එව්වහම ඔයගොල්ලන්ට ඒකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කරගෙන print out එකක් දාගන්න තියෙන්නේ. හරිනේ. හොඳයි. ඒකට දැන් අපිට මේ වෙද්දී මම මේ වෙද්දී දැන් වීඩියෝස් 99ක් කරලා දෙනවා. දැන් මේ අද තමයි 100 වෙනි වීඩියෝ එක කරන්නේ. ඔය වගේම තව වීඩියෝස් 50ක් කරනවා. ඒතර වීඩියෝස් 150කින් සම්පූර්ණ ඔයගොල්ලන්ට භෞතික විද්‍යාවම කොට දාගන්න පුළුවන්. හරි ප්‍රැක්ටිකල් ටිකේම ඉතාමත් වැදගත් ලකුණු 20ක් නේ. ප්‍රැක්ටිකල් 42 මම කම්ප්ලීට් කරනවා. ලබන මාස දෙක තුන ඇතුළත 32ක් මේ වෙද්දී කරලා ඉවරයි. විභාගයට කෙලින්ම ඍජු දායකත්වයක් එනවා ප්‍රැක්ටිකල් ටිකනේ ලකුණු 20ක්. හරි. ඊට පස්සේ පාඩම් 11ක් මේ වෙද්දී අපි පාඩම් එතකොට 7ක් කම්ප්ලීට් කරලා තිනවා අංග සම්පූර්ණයෙන්ම. තව පාඩම් 4ක දැන් මේ වෙද්දී අපි මේ මාස දෙක තුන ඇතුළත
ඉතුරු පාඩම් ටිකක් කම්ප්ලීට් වෙනවා. තව වීඩියෝ 20ක් වගේ කරද්දී ඉවරයි. කාන්ත විද්‍යාවයි ආලෝකයේ තව වීඩියෝස් 6ක් කරන්න තියෙනවා. තව අපි වීඩියෝස් 7ක් විතර කරන්න තියෙනවා. සහ ඉසිදු විද්‍යුත් පාඩමේ අග වීඩියෝස් 3ක් කරන්න තියෙනවා. හරි. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ සම්පූර්ණ YouTube ඔස්සේම හරි ඕන වෙලාවක ඕනම ළමයෙක්ට හරි ඕනම බැච් එකේ ළමයෙක්ට හරිද මේ වීඩියෝස් බලන්න පුළුවන් YouTube ක්ලාස් එකට සම්බන්ධ වෙලා පබ්ලික් වීඩියෝස් ඕන කෙනෙක්ට කොහොමත් නිකන් බැලුවේ හැකි හරිද ඉතින් මේවට මේ ලොකු මුදලක් අය කරන්නේ දැන් 2020 ළමයිට රුපියල් 2000ක වගේ සුළු මුදලකට මේ වීඩියෝස් ටික ඔක්කොම බලන්න පුළුවන් රුපියල් 2000ක වගේ සුළු මුදලකට හරිද හරි මම හිතන්නේ එහෙම කවුරුත් කරන්නේ නැහැ ඊට පස්සේ අනිත් ළමයිට පාඩම් වශයෙන් බලන්න පුළුවන් සමහර එක පාඩමක වීඩියෝස් බලනවා නම් රුපියල් 1000ක් වගේ පේ කරලා වීඩියෝස් 10 15 බලන්න පුළුවන්. හරි පේපර්ස් පවා එහෙම බලන්න පුළුවන්. පොඩි මුදලක් තමයි අය කරන්නේ. ඉතින් ගොඩක් ළමයි එහෙම බලනවා ඉතින්. හරිද? අනිත් ක්ලාස් වල එහෙම දෙන්නේ නැහැ. ඉතින් පන්ති ළමයිට විතරයි බලන්න දෙන්නේ. ඉතින් මම ගොඩක් මේ ඔයගොල්ලෝ ගැන හිතලා ගොඩක් ළමයි කතා කරනවා. අර සමහර පන්ති වල එහෙම පන්ති වල කරෙන්නෙත් නැහැ හරියට. සමහර පැති වල ළමයි නුවර ගහල්ල සමහර පැති වල ළමයි කතා කරනවා. කතා කරලා කියනවාස හරි වීඩියෝස් ටික ලොකු දෙයක් ප්‍රැක්ටිකල් ටික එහෙම. අර සමහර ළමයි ඉගෙනගෙන නැහැ ප්‍රැක්ටිකල්. ප්‍රැක්ටිකල් දන්නෙත් නැහැ. දැන් මේ සැරේ එක්සෑම් ලියන ළමයි පවා දන්නේ නැහැ. අග පාඩම් වල ප්‍රැක්ටිකල්. ඉතින් අර ඒවා අදහගෙන සමහර අය බලනවා ඉතින්. ඉතින් ඔයගොල්ලෝ ඒ වගේ හරිද ඕනකමින් කරන්න වීඩියෝස් බලද්දී අනිවාර්යෙන්ම පුළුවන් නම් ටියුට්ස් දැන් print out දාගන්න පුළුවන් කට්ටිය ඉන්නවා නම් print out දාගන්න PDF නේ තියෙන්නේ නේ ලොකු දෙයක් නෙමෙයිනේ. පොඩි මුදලක් නේ print out දාගන්න යන්නේ. හරි ඒ වගේම YouTube පැකේජ් එකක් තියෙනවා නම් මාසෙම වීඩියෝස් ටික බලන්න පුළුවන් රුපියල් කීය 200 ගාන යන්නේ. පැකේජ් එක දාගත්තට පස්සේ ඕනම එකකින් බැලුව හැකියි. හරි ඉතින් ඔයගොල්ලන්ට YouTube ඔස්සේ බලන එක පහසුයි. වෙබ්සයිට් වල මම දැන් ආයි වීඩියෝස් දාන්න යන්නේ නැහැ. මේ වෙබ්සයිට් එකේ දැන් මම data කැපෙනවත් වැඩි. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් අපි හොඳයි එහෙනම් පටන් ගමු. ඉතින් පන්ති වලට සහභාගී වෙන ළමයි ඉන්නවා නම් අලුතෙන් මේකට මැසේජ් එක දාන්න ගම්පහ සෝබෝන් ආයතනයේ සහ දුරගහ ප්‍රගති ආයතනයේට හරිද? ඒවට සම්බන්ධ වෙන්නත් පුළුවන්. පන්ති වෙනම යනවා. ඉතින් පන්ති වල දෙන්නේ නැති ළමයිට YouTube ක්ලාස් එක ඔස්සේ සම්බන්ධ වෙලා කරගෙන යන්නත් පුළුවන්. හොඳයි නේද? හරි. එහෙනම් අපි පටන් ගමු ළමයි. දැන් අපිට මේ යාන්ත්‍ර විද්‍යාව පාඩමේ තියෙන වැදගත් කොටසක් තමයි ළමයි නිව්ටන් නියම කියලා කියන්නේ. දැන් මේකේ වීඩියෝස් 4ක් කරනවා. දැන් මේ පළවෙනි වීඩියෝ එක ඔයගොල්ලන්ට කොහොමද මේ විදිහට බලන්න පුළුවන් ඕනම ළමයෙක්ට පබ්ලික් වීඩියෝ එකක් වශයෙන් දානවා. ඊටු වීඩියෝස් ටික ඊට පස්සේ ඔතනින් පස්සේ කරන කොටස් ටික YouTube ක්ලාස් එකට සම්බන්ධ වෙලා හරි පොඩි මුදලක් ණය කරන්නේ ඒක ගෙවලා ඕගොල්ලන්ට ඇක්සස් හදාගෙන ඕන වෙලාවක බලන්න පුළුවන්. සියලුම පාඩම් වල හරි ආ කියනවා නැත්නම් මම මේ දක්වා කරලා තියෙන සියලුම පාඩම් වල හරි පන්තියේ අපි දෙන නෝට්ස් එක ඒ වගේම ටියුට් එක හරි ඒ වගේම මොඩල් පේපර්ස් ටික දැන් ඊළඟ බැච් එකට ආය අලුත් මොඩල් පේපර්ස් ටිකක් කරනවා. හැම අවුරුද්දෙම අලුත් මොඩල් පේපර්ස් සාමාන්‍ය ෆුල් පේපර්ස් කරනවා 10ක්. MCQ 50 පේපර්ස් 10යි, සෙකන්ඩ් ස්ට්‍රක්චර් essay පේපර්ස් 10යි. හැම අවුරුද්දෙම හැම බැච් එකකටම අලුත් පේපර්ස් තමයි අලුත් ප්‍රශ්න දාන්නේ. පරණ ප්‍රශ්න ආයි දාන්නේ නැහැ. හරිද? ඉතින් ඒක වැදගත්. ඔයගොල්ලන්ට අලුත් ප්‍රශ්න වලට මුහුණ දෙන එක සහ එක්සෑම් ස්වරූපේ ප්‍රශ්න ලියන්නත් ඕනේ. පාස් පේපර්ස් ටික අනිවාර්යයෙන් කරන එක. අපි පාඩම් වයිස් කරද්දී මම හැම පාඩමේම පාස් පේපර්ස් වල බහුවර්ණ ස්ට්‍රක්චර් essays ටික අනිවාර්යෙන් දානවා. එතකොට මම දැන්ට එකකින් අමුතුවෙන් පාස් පේපර්ස් වෙනම කරන්න යන්නේ නැහැ. දැන් මගේ පළවෙනි ටාගට් එක දැන් තව වීඩියෝස් 50ක් කරන්න දිනවා. ඒ වීඩියෝස් 50 කරාම වීඩියෝස් ඔක්කොම 150යි සම්පූර්ණ භෞතික විද්‍යාවම කම්ප්ලීට් වෙනවා. මම ඊට පස්සේ තමයි අමතර පාස් පේපර්ස් ඩිස්කෂන් හරි ඒ ටික කරමින් යන්නේ. දැන් කලින් ඉවර කරපු පාඩම් වලත් මම ආයෙ අර ටියුට් එකේ දැන් කලින් වීඩියෝස් වල ගොඩක් ගණන් හදලා නැහෙනි. සිද්ධාන්තත් එක්ක තරමක් ගණන් හැදුවා. ආයෙ වෙනම මම මේ වීඩියෝස් තව 25ක් 30ක් කලින් වීඩියෝස් වලට දාලව ටියුට් වල පාඩම් වලට දාලව ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරන වීඩියෝස් ටිකක් කරනවා. ඒතර වීඩියෝස් 150ක් වගේ තමයි ඔක්කොම ඉන්නේ. ට්‍රේඩින් ඔයගොල්ලන්ට සම්පූර්ණ භෞතික විද්‍යාවම රිවිෂන් ළමයි එහෙම පින් දෙනවා හරිද? ඒක ඔයගොල්ලන්ට ආයෙ පන්ති යන්න ඕනෙත් නැහැ. රිවිෂන් වගේ ළමයිට දැන් මේ වීඩියෝස් වලින් සෑහෙන දෙයක් කරගන්න පුළුවන් ලොකුවටම. හරි දැන් තීරි ළමයිට පවා ගැටලුවක් වෙන්නේ නැහැ. හරිද? මොකද ගෙදර ඉඳන් අනේ තනියම පුළුවන් තරම් තනියම වැඩ කරන්න කියන්නේ ඒකයි. තනියෙන් කරන තරමට තමයි ඔයගොල්ලන්ට ඒක ඵලදායීතාවයක් ලැබෙන්නේ. හරි ගෙදර ඉන්න වෙලාවට නේ විවේකීව ෆෝන් එක පාවිච්චි කරලා හරි කොහොම හරි වීඩියෝ එක බල නවත්ත නෝට් ලියලිය නෝට් එකක් මම දෙනවනේ. හරිද? PDF එක ඩවුන්ලෝඩ් කරගෙන නෝට් ලියලිය ටියුට් එකේ ගණන් හදලා විවරණ බලලානේ ඔයගොල්ලන්ට කොට දාගන්න පුළුවන්. හොඳටම ප්‍රයෝජනවත් ඔක්කොම ටික. හරි ඒ ටික ඇති ඉතින්. ප්‍රැක්ටිකල් ටිකයි, පේපර්ස් ටිකයි, තියරි ඔක්කොම ටික. හරි එහෙනම් අපි පටන් ගමු නිව්ටන් නියම කොටස. හරි ළමයි. එතකොට දැන් මේ
කොටසේදී නිව්ටන් නියම කියන කොටස ඉතාමත් වැදගත්. අපි කියනවා භෞතික විද්‍යාවේ හදවත තමයි යාන්ත්‍ර විද්‍යාව. මොකද යාන්ත්‍ර විද්‍යාව කියන්නේ ලොකුම පාඩම. වැඩිම ප්‍රශ්න ප්‍රමාණයක් එක්සෑම් එකට එන්නේ යාන්ත්‍ර විද්‍යාවෙන්. ඒක අල්ලගන්න ළමයාට ඉතුරු පාඩම් ටික ඇත්තටම ගේමක් නැහැ. යාන්ත්‍ර විද්‍යාවට සෑහෙන මහන්සි වෙන්න. ඒතර යාන්ත්‍ර විද්‍යාවෙත් අපි සලකනවා වැදගත්ම යාන්ත්‍ර විද්‍යාවේ උප කොටස් 10ක් තියෙනවනේ. දැන් දෛශික චලිතය, රේඛීය චලිතය, නිව්ටන් නියම, හොම ගම්මිතාවය සහ ගම්මිතා සංසිඳන නියමයනේ, බල පූර්ණ බල සමතුලිතතා. ඔය වගේ අණු කොටස් 10ක් තියෙනවා. ඕකෙත් මේ ඊටාම වැදගත්ම කොටස් තමයි ළමයි නිව්ටන් නියම. මොකද මේ නිව්ටන් නියම ඔයගොල්ලෝ ඉගෙන ගත්තාම ඒකේ වටපිටාව බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක අපිට අනිත් කොටස් ටික ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන්. මොකද හැමතැනම නිව්ටන් නියම යෙදෙනවා. අස්සක් මුල්ලක් නැහැ. අර නිව්ටන්ස්ගේ නියම 3. සයිසැක් නිව්ටන් කියන විද්‍යාඥයා මේ බල පිළිබඳ තමයි ගොඩක් අධ්‍යයනය කරේ. බල පිළිබඳව. ඉතින් මේකේ අපි ඉගෙන ගන්නවා ළමයි අපිට හම්බ වෙන බල වර්ග. මේ බල වර්ග සහ ක්‍රියා ප්‍රතික්‍රියා කොහොමද බල ඇති වෙන්නේ? බල ක්‍රියාත්මක වෙන විදිය. ඒක ඉතාමත් වැදගත්. බල ලකුණු කරන්නේ කොහොමද? වස්තුන් මත ක්‍රියාත්මක වන. දැන් ඕලල් කාලේ ඔයගොල්ලෝ ලොකුවට බල ලකුණු කරන්න ගියේ නැහැ. දැන් මේකේ අපි ඇත්තටම ඉගෙන ගන්නවා බල කොහොමද ඇති වෙන්නේ? බල ලකුණු කරන්නේ කොහොමද? මොනවද තියෙන බල වර්ග? ඉතින් මේක ඉතාමත් වැදගත්. මම එකයි වීඩියෝස් 4කින් නිව්ටන් නියම කොටස කරන්නේ. අද කරන්නේ පළවෙනි කොටස. හරි නිව්ටන්ගේ නියම 3 සහ ඒ ආශ්‍රිත මූලික සම්බන්ධතාව වන අවස්ථා. ඊට පස්සේ විශේෂයෙන්ම අපිට දිනවා මේ ආතති බලය. ඊට පස්සේ ගුරුත්වාකර්ෂණ බලය. ඒ කියන්නේ බර කියන එක, වස්තුවක බර කියන එක බලයක්. බල වර්ග තියෙනවානේ. ගුරුත්වාකර්ෂණ බලය, ඒ කියන්නේ බර කියන එක. ඊට පස්සේ අර තෙරපී ඇති නැත්නම් ස්පර්ශ වෙලා තියෙන වස්තු දෙකක් අතර ඇතිවන ප්‍රතික්‍රියා බල. අභිලම්බ ප්‍රතික්‍රියා බල ඉගෙන ගන්න තියෙනවා. තන්තු හරි කම්බි හරි ඇද්දාම ඇතිවන ආතති බල. සම්පීර්ණය කරොත් නේ දණ්ඩක් දෙපැත්තෙන් සම්පීර්ණය කරොත් සම්පීර්ණ බල ඇති වෙනවා. හරි ඊට පස්සේ ඝර්ෂණ බලය ඊටමත් වැදගත්. ඔය වගේ ඔන්න ඔය බල වර්ග නැත්නම් ඊට පස්සේ ආර්ති බලනේ ඒ වගේ බල වර්ග ගැන ඉගෙන ගන්න තියෙනවා. හරි ඊට පස්සේ විශේෂ අවස්ථා මේ නිව්ටන්ගේ නියම භාවිතාව වන විශේෂ ගණන් රටා අපිට වැදගත් ඉගෙන ගන්න තියෙනවා. ඉතින් ඔය ටික තමයි මේ වීඩියෝස් අතරින් කරන්නේ. විශේෂ අවස්ථා එක එක චලිත වෙන වස්තුන් ගැන ඉගෙන ගන්න තියෙනවා. ඒත් අපිට මේකට ළමයි රේඛීය චලිතයත් අවශ්‍යයි. රේඛීය චලිතය ඉගෙන ගත්ත ටික නැවත මේක ගණන් හදද්දී සමහර තැන්වල පාවිච්චි කරන්නත් වෙනවා. හොඳයි. ඒත් දැන් සර් අයිසැක් නිව්ටන් කියන විද්‍යාඥයා ළමයි විශේෂයෙන්ම මේ බල වර්ග ගැන තමයි ගොඩක් අධ්‍යයනය කරේ. එයා බල වර්ගත් එක්ක අධ්‍යයනය කරලා බල ඇති වෙන විදිය ගොඩක් අධ්‍යයනය කරා. එයා ඉදිරිපත් කරා විශේෂ නියම 3ක්. ඉතින් නියම 3 අපිට වැදගත්. ඊටමත් භෞතික විද්‍යාව ඉගෙන ගන්න ළමයෙක්ට නිව්ටන්ගේ නියම 3. හරි අපි ඉස්සෙල්ලා මේ නියම ටික කතා කරලා ඉමු. ඒතර පළමු නියමයෙන් අපි ඉදිරිපත් කරන්න ළමයි කිසියම් වස්තුවක් මත සම්ප්‍රයුක්ත බලයක් නැත්තම්. හරිද? කිසියම් වස්තුවක් මත සම්ප්‍රයුක්ත බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැත්තම්. එතන මේ බෝඩ් එක. බෝඩ් එක මත සම්ප්‍රයුක්ත බලයක් නැහැ නේ. සම්ප්‍රයුක්ත බලයක් නැත්තම් අපිට කිව්ව හැකි මෙයා එක්කෝ නිශ්චලව තියෙනවා. එහෙම නැත්තම් ළමයි මෙන්න මේ අවස්ථාවේදී ඔයගොල්ලන්ට එකට දැනෙන්නේ නැහැ එකට ඒකාකාර ප්‍රවේගයෙන් සරල රේඛාවක චලිත වෙමින් ඉන්නත් පුළුවන්. ඔය දේ ඇත්තටම වෙනවා. ගොඩක් ඔයගොල්ලන්ට ප්‍රායෝගික වෙන්නේ මේ වස්තුවක් මත සම්ප්‍රයුක්ත බලයක් නැත්තම්. ළමයි සම්ප්‍රයුක්ත බලයක් කියන්නේ මෙහෙම දෙයක්. දැන් හිතන්නකෝ මේ වස්තුව මත අපි මේ පැත්තට නිව්ටන් 8ක බලයක් ක්‍රියාත්මක කරමු. සම්ප්‍රයුක්ත බලයක් වෙනවා නිව්ටන් 8ක. එතකොට මේ වස්තුව මේ පැත්තට යන්න ගන්නවනේ. චලිත වෙන්න ගන්නවා. නේ? ත්වරණය වෙන්න ගන්නවා. මම මේ පැත්තට නිව්ටන් 8ක බලයක් කියලුවොත් දැන් මොකද වෙන්නේ? මේ පැත්තට තල්ලු කරනවා 8කින් මේ පැත්තට 8කින් තල්ලු කරලා සම්ප්‍රයුක්ත බලය නැතුව යනවා. බල තියෙනවා මේ වස්තුව මත ක්‍රියාත්මක බල තියෙනවා. හරිද? මේ පැත්තටත් උනා නිව්ටන් 10ක බලයක්. හරි මේ පැත්තටත් නිව්ටන් 10ක බලයක්. ඔය වස්තුව මත ක්‍රියාත්මක බල තිබ්බට නේ අපිට බල යොදන්න පුළුවන් වස්තුවක් මත. එක එක බල යොදන්න පුළුවන්. හැබැයි මේ බල වලින් සම්ප්‍රයුක්ත බලයක් ඉන්නේ නැත්තම්. දැන් බලන්න මේ බලයට මේ බලය කැපිලා යනවා. සම්ප්‍රයුක්තයක් පිටින්නේ නැහැ. මේ බලයට මේ බලය කැපිලා යනවා. වස්තුවක් මත බල තිබ්බට කමක් නැහැ. හැබැයි සම්ප්‍රයුක්ත බලයක් තියෙන්න බෑ. සම්ප්‍රයුක්ත බලයක් නැත්තම් අපි කියනවා එක්ක මේ වස්තුව මෙතන සමතුලිතව තියෙනවා. ඒ කියන්නේ නිශ්චලව තියෙනවා. එහෙම නැත්තම් ළමයි මෙයා ඒකාකාර ප්‍රවේගයෙන් යන්න පුළුවන්. දැන් හිතන්නකෝ මෙහෙම. හිතන්න ඔන්න අපි වස්තුවක් මත නිව්ටන් 8ක සම්ප්‍රයුක්ත බලයක් යොදනවා. වෙන බල මොකුත් නැහැ නිව්ටන් 8යි. දැන් මොකද වෙන්නේ ළමයි? මෙහෙම බලයක් දුන්නාම නිව්ටන් 8ක බලයක් දීලා මෙයා තල්ලු කර කර යද්දි එන්න මෙයාගේ ප්‍රවේගය වැඩි වෙනවන්නේ. හරි මේ හිතන්න මෙන්න සුමට පුෂ්ඨයක් දිගේ වස්තුව යනවා. හරිද? එන්න මෙයා කිසියම් තරණයකින් යනවා. ප්‍රවේගය එන්න වැඩි වෙනවා. නේ? ප්‍රවේගය එන්න වැඩි වෙනවා. සම්ප්‍රයුක්ත බලයක් දුන්නාම. එතකොට දැන් මෙහෙම යන අතරතුර මම
අද හිතන්නකෝ දැන් මෙහෙම මෙයා නිශ්චලතාවයෙන් හරි කිසියම් ප්‍රවේගයකින් හරි පටන් අරන් මේ ආරම්භක ප්‍රවේගය මොකක් හරි u නිශ්චල වෙන්නත් පුළුවන් ආරම්භක ප්‍රවේගයක් තියෙන්නත් පුළුවන්. ඊට පස්සේ එන්න මෙයාගේ ප්‍රවේගය වැඩි වෙනවා. දැන් මෙයා කරන එකකින් යනවනේ. ඔහොම යනකොට දැන් මේ බලේ අපි දිගටම යොදාගෙන ඉන්න ඕනේ. සම්ප්‍රයුක්ත බලේ දිගටම තියෙද්දි මේ තරණේ යනවා. ඔහොම යනකොට මම මේ පැත්තට ඇති කරනවා තවත් නිව්ටන් 8ක බලයක්. මොකද වෙන්නේ? හිතන්නකෝ දැන් මේ වෙලාවේ මෙයාගේ ප්‍රවේගය තප්පරයට මීටර 10ක් වෙලා තිබ්බා. මේ ප්‍රවේගය ටික ටික වැඩි වෙලා තරණයෙන් යන්නේ නේ සම්ප්‍රයුක්ත බලයක් තිබ්බා. අතනට එනකම්. ඔතනින් පස්සේ මේ 8යි මොකද වෙන්නේ? සම්ප්‍රයුක්ත බලයක් නැතුව යනවා. එතකොට ළමයි නිශ්චලතාවයට ශනිකෝපත් වෙන්නේ නැහැ මෙයා. ඒ වගේ වෙලාවක ඉන්නේ මෙයාට දැන් තිබ්බ ප්‍රවේගය තියෙනවා නෙමෙයි. හරි කියන්නේ මෙතෙන්දී 10ක ප්‍රවේගයක් තිබ්බනේ. ඒතර මේ නිව්ටන් 8ට උදාසීන වෙලා සම්ප්‍රයුක්ත බලයක් නැතුව යන වස්තුව මත. මේ 8යි කැන්සල් වෙනවා. එතකොට වෙන්නේ මෙයා නිශ්චල වෙන්නේ නැහැ. එතකොට වෙන්නේ මේ තිබ්බ ප්‍රවේගයෙන්ම මෙයා මේ සරල රේඛාව දිගේ දිගටම යන්න ගන්නවා. ප්‍රවේගය වැඩි වෙන්නෙත් නැහැ අඩු වෙන්නෙත් නැහැ. හරිද? ප්‍රවේගය වැඩි වෙන්නෙත් නැහැ අඩු වෙන්නෙත් නැහැ. පැහැදිලිද? අන්න එහෙනම් අපි කියනවා ළමයි කිසියම් වස්තුවක් මත සම්ප්‍රයුක්ත බලයක් නැත්තම් එක්ක වස්තුව නිශ්චලයි. නැත්තම් ඒකාකාර ප්‍රවේගයෙන් සරල රේඛීය මාර්ගයක චලිත වෙමින් හෝ පවතින්න පුළුවන්. ඕක තමයි නිව්ටන්ගේ පළමු නියමය. කොහොමද ලියන්නේ? කිසියම් වස්තුවක් මත හරි සම්ප්‍රයුක්ත බලයක් ක්‍රියා කරන්නේ නැත්තම් එම වස්තුව නිශ්චලතාවයේ හෝ ඒකාකාර ප්‍රවේගයෙන් සරල රේඛීය මාර්ගක චලිත වෙමින් හෝ පවතී. ඔන්න ඔක ඊටමත් අපිට වැදගත්. හරිද? මම මේකේ ටියුට් එකෙත් මේ විස්තර දාලා තිනවා. හරි ඔයගොල්ලන්ට ටියුට් එකක් කියවන්න පුළුවන්. හරිද? හොඳයි. එතකොට දැන් ඇත්තටම බලය කියන්නේ මොකද්ද? අර ටියුට් එකේ අමතර නෝට් එකක් තියෙනවා. ඇත්තටම බලය කියලා කියන්නේ දැන් ඔයගොල්ලන්ට තේරෙනවා දැන් නිශ්චල වස්තුවක් බලයක් වල තල්ලණය කරන්න පුළුවන්. චලනය කරන්න පුළුවන්. තල්ලු කරන්න පුළුවන්. චලනය වෙන වස්තුවක් දැන් බෝලයක් එනවා ඕගොල්ලෝ ගාවට. චලනය වෙන වස්තුවක් ඕගොල්ලන්ට බලයක් යොදලා නවත්තන්න පුළුවන්. නේ? ඊට පස්සේ එන බෝලයක අපි පහරක් එල්ල කරනවා කියන බලයක් නැති කරන්න බැට් එකකින්. පහරක් එල්ල කරලා චලිත දිශාව වෙනස් කරන්න පුළුවන්. නේ? එහෙනම් බලය කියන්නේ ළමයි වස්තුවක චලිත ස්වභාවය වෙනස් කරන්න පුළුවන් ක්‍රියාකාරකය. අපි බලය ලෙස හඳුන්වනවා. මොනවාද බලයක් යොදලා කරන්න පුළුවන්? වස්තුවක් නිශ්චල වස්තුවක් චලනය කරන්න පුළුවන්. චලනය වෙන වස්තුවක් නිශ්චල කරන්න පුළුවන්. චලනය වෙන වස්තුවක ප්‍රවේගය වෙනස් කරන්න පුළුවන්. සහ දිශාව වෙනස් කරන්න පුළුවන් බලයක් යොදලා. නේ? එහෙනම් වස්තුවක චලිත ස්වභාවය වෙනස් කරන්න පුළුවන් ක්‍රියාකාරකයට අපි කියනවා බලය කියලා. හරිද? ඊළඟ ළමයි අපිට වැදගත් මේ නිව්ටන්ගේ පළමු නියමයත් එක්ක හරි පළමු නියමය හරි. මේ අවස්ථිතිය කියන පදේ හඳුනා ගන්න තියෙනවා. මොකද මේ අවස්ථිතිය කියලා කියන්නේ? අවස්ථිතිය කියලා කියන්නේ ළමයි කිසියම් වස්තුවක් එයාගේ චලිත ස්වභාවය වෙනස් කරගන්න අකමැත්තක් දක්වනවා. ඔක සාමාන්‍ය දෙයක්. ඕනම වස්තුවක් එයා ඉන්න චලිත ස්වභාවය වෙනස් කරගන්න අකමැත්තක් දක්වනවා. දැන් මේ බෝඩ් එක නිශ්චලව තියෙනවනේ. මේ පොළොවට සාපේක්ෂව බෝඩ් එක නිශ්චලයි. බෝඩ් එක සදාකාල කැමති නිශ්චලව ඉන්න. දැන් අපිට මේක චලනය කරන්න ඕන නම් බලයක් දෙන්න ඕනේ. හරි ඔහම බලයක් දීලා අපිට ඕන නම් චලනය කරන්න පුළුවන්. හැබැයි එයා ඒකට අකමැත්තක් දක්වනවා. අන්නේ අකමැත්තට අපි කියනවා මේ බෝඩ් එකේ අවස්ථිතිය කියලා. ඊට පස්සේ ඊළඟ බෝලයක් එනවා. බෝලයක් ඔයගොල්ලෝ දෙසට එනවා. හරිද? මේ බෝලේ කැමති සදාකාල චලනය වෙමින් ඉන්නනේ. ගමන් කරන බෝලේ සදාකාල කැමති යන්න. ඒක එයා නිශ්චල වෙන්න අකමැත්තක් දක්වනවා. යන බෝලය චලිත ස්වභාවය එයා සිදු කරමින් ඉන්න චලිත ස්වභාවය වෙනස් කරගන්න අකමැත්තක් දක්වනවා. අන්නේ අකමැත්තට අපි කියනවා අවස්ථිතිය කියලා. ඊට පස්සේ ළමයි අවස්ථිතිය කියන එක වැදගත් දැන් ස්කන්ධය මත රඳාපවතිනවා මේ අවස්ථිතිය. කියන අවස්ථිතිය රඳාපවතිනවා වස්තුවක ස්කන්ධය මත. දැන් හිතන්නකෝ ඔයගොල්ලෝ මේ නතර කරලා තියෙන ත්‍රී වීල් එකයි නතර කරලා තියෙන බස් එකයි. දැන් මේ වස්තු දෙකම කැමැති නිශ්චලව ඉන්නේ නිශ්චලව ඉන්නවා. හරි එතකොට හිතන්නකෝ දැන් මේ වස්තුවේ අවස්ථිතිය I1. අපි අවස්ථිතිය I වලින් අංකණය කරනවා. මේ වස්තුවේ අවස්ථිතිය I2. අපි දන්නවා දැන් ස්කන්ධ කාගේද වැඩි? බස් එකේ ස්කන්ධය වැඩි ත්‍රී වීල් එකේ ස්කන්ධයට වඩානේ. දැන් දෙන්නම කැමති නතර වෙලා ඉන්න. නිශ්චලව ඉන්නවනේ දැන්. දැන් මේ දෙක අපිට චලනය කරන්න ඕන නම් බලයක් යොදන්න ඉපෑනේ. මම කියන්නේ වැඩි බලයක් යොදන්න ඕනේ කාව තල්ලු කරන්නද? ඈ ත්‍රී වීල් එක නම් තනියෙන් තල්ලු කරගන්න පුළුවන් වෙන්නේ. බස් එක තල්ලු කරන්න තව වැඩි බලයක් යොදන්න වෙනවා. ඒකට හේතුව ළමයි දෙන්නම චලිත ස්වභාවය වෙනස් කරගන්න අකමැති. අකමැත්තක් දක්වනවා. දෙන්නගේම අවශ්‍යතිය දිනනවා. වඩා වැඩි එකමත්තක් දක්වන්නේ බස් එක. ඒකයි අපිට බස් එක තල්ලු කරන්න වැඩි බලයක් යොදන්න වෙන්නේ.
එහෙනම් මතක තියාගන්න ස්කන්ධයෙන් වැඩි වස්තුවේ අවස්ථිතිය මොකද වෙන්නේ? ස්කන්ධයෙන් අඩු වස්තුවේ අවස්ථිතියට වඩා වැඩි වෙනවා. නේ ස්කන්ධ වැඩි වෙන්න අවස්ථිතිය වැඩි. කියන්නේ ඕනම වස්තුවක් අවස්ථිතිය කියන ගුණය පෙන්නනවා. ඕනම වස්තුවක් ඉන්න චලිත ස්වභාවය වෙනස් කරගන්න අකමැත්තක් දක්වනවා. හරිද? ඕනම වස්තුවක් එයා ඉන්න චලිත ස්වභාවය වෙනස් කරගන්න අකමැත්තක් දක්වනවා. එතකොට මතක තියාගන්න හරිද? අපි ස්කන්ධයෙන් වැඩි වස්තුවක් ගත්තොත් මොකද වෙන්නේ? අවස්ථිතියෙන් වැඩි. ඒ වගේම දැන් හිතන්නකෝ ඕගොල්ලන්ගේ දෙසට එනවා ලෙදර් බෝලයකුයි ටෙනිස් බෝලයකුයි නේ. ලෙදර් බෝලයකුයි ටෙනිස් බෝලයකුයි. අපිට කියන්නේ කාව නවත්තන්නද වැඩි බලයක් යොදන්න වෙන්නේ. අපිට අතර දැනෙනවා ලෙදර් බෝලය අල්ලන්න අපි ලොකු බලයක් යොදන්න ඕනේ. ඒක අතර වැඩි මේ බලයක් අපිට දැනෙන්නේ නේ. අපි ලොකු බලයක් දෙනවනේ. අතර දැනෙන වේදනාව වැඩි. ටෙනිස් බෝලය අල්ලද්දි එච්චර ලොකු බලයක් දෙන්න ඕනේ නැහැ. දැන් දෙන්නම නතර වෙන්න අකමැති. දෙන්නම නවත්තන්න අපි බලය යොදන්න ඕනේ. එන බෝල් නවත්තන්න. වැඩි අකමැත්තක් දක්වන්නේ ලෙදර් බෝලය. අවස්ථිතියෙන් වැඩි හින්දා. හරිද? එහෙනම් ළමයි මතක තියාගන්න මේ අවස්ථිතිය කියන එක වැදගත් අපිට ඉදිරියේදී ගණන් වලට යද්දී සමහර සිද්ධි පැහැදිලි කරද්දී අවස්ථිතිය පාවිච්චි කරන්න පුළුවන්. හරි. දැන් නිකන් හිතන්න ඕගොල්ලෝ මේ වගේ ඒවා දැකලා ඇතිනේ. දැන් මේ වගේ අපිට මේවා බලන්නත් පුළුවන්. හරි. දැන් නිකන් හිතන්න මෙන්න තියෙනවා වීදුරුවක්. මේ වගේ ඕගොල්ලෝ කරලා ඇති. මේ වීදුරුව මත ඕගොල්ලෝ දැකලා ඇති මේ වගේ මොකක් හරි. හරිද? කඩදාසියක් තියලා කඩදාසිය මත මේ වගේ කාසියක් තියෙනවා. හරි කාසියක් තියෙනවා. එතන මම මේ කඩදාසිය හරි කාඩ්බෝඩ් එක හරි හිමීට ටික ඇද්දොත් මොකද වෙන්නේ? කාඩ්බෝඩ් එකත් එක්ක කාසියත් මෙහාට එනවනේ. කඩදාසිය ගස්සලා ඇද්දොත් මොකද වෙන්නේ එකපාරට? කඩදාසිය ගස්සලා ශෙනිකව ඇද්දොත් කඩදාසිය ඇවිල්ලා කාසිය වීදුරුවේ පතුලට වැටෙනවා. නේ? ඒ වගේ ඒවා දැකලා. ඊට පස්සේ අපි ගත්තොත් මෙහි අල්මාරියක මේවත් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් කරනවා. අපි මෙහෙම අල්මාරිය ඇඳුම් ටික පැක් කරනවා. හරි? අල්මාරිය දැන් සමහරුන්ගේ දැන් අල්මාරි ඔහොම පිළිවෙලට නෑ ඇඳුම් පැක් කරලානේ. අපි පිළිවෙලයි. හරි පිළිවෙල තියාගන්න. එතකොට මේකේ තියෙන යට ඇඳුම ගන්න ඕන නම්. හරි මොකද? යට ඇඳුම කියන්නේ මේ ඇඳුම් ගොඩේ තියෙන යට ඇඳුම හරිද? දැන් මේක සාමාන්‍යයෙන් ගන්න ඕන නම් ඔයගොල්ලෝ මොකද කරන්නේ? මේක කරලා බලන්න ගෙදර ගිහිල්ලා. අර ඉස්සෙල්ලා අල්මාරි ඇඳුම් ටික පිළිවෙලට හදලා දාගන්න ඕනේ මෙහෙම. හරි යට ඇඳුම මේ මෙතන තියෙන ඇඳුම් ගොඩේ යට ඇඳුම. හරි මේක ඔහොම ගන්න ඕන නම් ටික හිමීට ඇද්දොත් මොකද වෙන්නේ? මේ අල්මාරියේ තියෙන යටම ඇඳුම. අර ළමයි යටම ඇඳුම කියන්නේ මම කිව්වා මේ ඇඳුම් ගොඩේ තියෙන යට ඇඳුම. හරිද? මොකක් හරි ඇඳුමක්. ඔයගොල්ලෝ ටික ඇද්දොත් මොකද වෙන්නේ? ටික ඇද්දොත් අර ඇඳුම් ගොඩම ඇවිල්ලා පෙරලෙනවානේ. යට ඇඳුම ගස්සලා ඇද්දොත් මොකද වෙන්නේ? යට ඇඳුම ඔයගොල්ලෝ ශනිකව ගස්සලා තිනවා. ගස්සලා ඇද්දාම යට ඇඳුම විතරක් ඇවිල්ලා උඩ ඇඳුම් ටික ගන්නට ඕමම තියෙනවා. අනේක අවස්ථිතියෙන් අපිට ළමයි පැහැදිලි කරන්න පුළුවන්. හරි මේ වගේ ඔයගොල්ලෝ දැකලා ඇති. හරි මේ වල වීඩියෝස් පවා තියෙනවා. ඒතකොට තව මේ වගේ අවස්ථා දැන් හරි මේවා කරලා බලන්න පුළුවන්. දැන් මේකත් එහෙමනේ. හරි මේ කඩදාසිය හිමීට ඇද්දොත් කඩදාසියත් එක්ක මේ කාසිය එනවා. කරලා බලන්න. හරි ඊට පස්සේ කඩදාසිය ගස්සලා ඇද්දොත් මොකද වෙන්නේ? කඩදාසිය එනවා කාසිය එන්නේ නැහැ කඩදාසියත් එක්ක. කාසිය කෙලින්ම කඩදාසිය මෙතනින් අයින් වුණාට පස්සේ පහළට වැටෙනවා වීදුරුවේ. හරි ඊට පස්සේ මේ වගේ දැකලා තියෙන මේ වගේ අර මේ කෑම මේසයක් ගත්තොත්. හරි කෑම මේසේ හරි මේව නම් කරන්න යන එක පොඩ්ඩක් බාහනකයි හරිද කරුණාවෙන් කරන්න ඕනේ කරන්න පුළුවන් ඉතින් අවුලක් නැහැ. ඔය කෑම මේසේ දැන් මේ වගේ මොකක් හරි රෙද්දක් දාලා නේ රෙද්දක් දාලා මේක දිනා මොනවා හරි පිගන්න වීදුරු නේද? ඔය වගේ ඒවා අපිට තියන්න පුළුවන්. දැන් මේ රෙද්ද ටික ඇද්දොත් මේ වගේ මොනවා වෙන්නේ? රෙද්ද හිමීට ඇද්දොත් රෙද්දත් එක්ක මොනවද අර තියෙන වීදුරු පිගන්න ඔක්කොම ටික එනවනේ. හරිද? ඔය රෙද්ද ගස්සලා ඇද්දොත් මොකද වෙන්නේ? රෙද්ද හොම ගස්සලා ඇද්දොත් රෙද්ද විතරයි එන්නේ. ගාන්න පිගන්න පීරිසි ටික කෝප්ප ටික මේසේ මත හිටිනවා. දැකලා ඇති නේද? අන්න ඒක තමයි අවස්ථිතියෙන් අපිට කියන්න පුළුවන්. කොහොමද ඔක් කියන්නේ දැන්? දැන් ඉතින් මට කියන්නේ කාඩ්බෝඩ් එකේ අවස්ථිතිය දැන් මේ කඩදාසියේ අවස්ථිතියද කාසියේ අවස්ථිතියද වැඩි? ස්කන්ධය වැඩි කාගේද? කඩදාසියට වඩා කාසී ස්කන්ධය වැඩි. ස්කන්ධයේ වැඩි වස්තුව අවස්ථිතියෙන් වැඩි. දැන් දෙන්නම නිශ්චලවනේ ඉන්නේ. කඩදාසියත් නිශ්චලයි කාසියත් නිශ්චලයි. සදාකල් කැමති නිශ්චලව ඉන්නේ. හරි ඒතර වැඩි අවස්ථිතියක් දක්වන්නේ කියන්නේ චලිත ස්වභාවය වෙනස් කරගන්න දෙන්නම අකමැති. වැඩි අකමැත්තක් දක්වන්නේ කාසිය. ස්කන්ධය වැඩි එක්කෙනානේ. එතකොට මම දැන් මේක ගස්සලා දිද්දී අපි බලය යොදනවානේ මෙයාට. එතකොට මෙයාගේ චලිත ස්වභාවය කොහොමද වෙනස් වෙනවා. මෙයා චලනය වෙන්න ගන්නවා. හැබැයි මෙයා චලනය වෙන්න අකමැත්ත දක්වන එක වැඩිනේ. ඒකින්ද කඩදාසියත් එක්ක මෙයා ඒ වෙලාවෙ එන්නේ නැහැ. ටික ඇද්දොත් එනවා. අර ගස්සලා ඇද්දොත් එහෙම ළමයි කඩදාසිය විතරයි එන්නේ. කාසිය එන්නේ නැහැ. කාසිය චලිත ස්වභාවය වෙනස් කරගන්න තුම ඉන්නවා. අවස්ථිතියෙන් වැඩි හින්දා. මෙතනත් ඒකනේ. රෙද්දේ අවස්ථිතියට වඩා මේ වීදුරු වල අවස්ථිතිය වැඩි. ස්කන්ධ වැඩි. ඒතකොට රෙද්ද හිමීට ඇද්දොත් එනවා කොහොමද?
ඔක්කොම ටික ගස්සලා දිද්දී රෙද්දේ මේ චලන ස්වභාවය අපි වෙනස් කරන බලය යොදලා වීදුරු ටික ඔහොමම ගන්නට තියෙනවා. චලනය මේ ඒගොල්ලෝ චලනය වෙන්නේ නැහැ. හරිද? මෙතනත් එහෙමයිනේ. දැන් මෙතන තියෙන එක ඇඳුමනේ. හරිද? උඩ ඇඳුම් ටික ඊට වඩා ස්කන්ධෙන් වැඩි සෙට් එකම. හරි මේක ටික ටික ඇද්දොත් ඔක්කොම ටික එනවා. මේක ගස්සලා ඇද්දොත් ළමයි යට ඇඳුම් විතරක් ඇවිල්ලා උඩ ඇඳුම් ටික චලනය වෙන්නේ නැහැ. ඉතින් ළමයි මතක තියාගන්න මේ නිව්ටන්ගේ පළමු නියමයේ පිළිපදින වස්තුන් කියලා කියන්නේ හරිද අපිට ඉතාමත් වැදගත් සම්ප්‍රයුක්ත බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැති වස්තු. ඒ කියන්නේ ළමයි ත්වරණයකට භාජනය නොවන වස්තුන්. ඒ එක්ක නිශ්චලයි එක්ක ඒකාකාර ප්‍රවේගයෙන් යන්නේ. හරි? නිව්ටන්ගේ පළමු නියමයේ පිළිපදින වස්තු කියන්නේ එක්ක නිශ්චලයි එක්ක ඒකාකාර ප්‍රවේගයෙන් සරල රේඛාවක යනවා. ත්වරණයෙන් හෝ මන්දණයෙන් යන වස්තු ගත්තොත්. හරි ත්වරණයෙන් හෝ මන්දණයෙන් යන වස්තුවක් ගත්තොත් සම්ප්‍රයුක්ත බලයක් තියෙනවා ළමයි ඈ. දැන් හිතන්නකෝ අපි මේ පැත්තට සම්ප්‍රයුක්ත බලයක් යදුවොත් මෙයා මේ පැත්තට තරණයෙන් යනවා. ඊට පස්සේ හිතන්නකෝ දැන් මෙයා මෙහෙම තරණයෙන් යන ගමන් ඔහම එන්න ප්‍රවේගය වැඩි වෙමින් යනවා නැත්නම් කිසියම් ප්‍රවේගයකින් යනන් තිබ්බත් කමක් නැහැ. ඔහම කිසියම් ප්‍රවේගයකින් යන ගමන් ළමයි මේ පැත්තට අපි මේ පැත්තට සම්ප්‍රයුක්ත බලයක් එල්ල කරොත් මොකද වෙන්නේ? දැන් හිතන්න වස්තුවක් තප්පරයට මීටර 10ක ප්‍රවේගයෙන් චලිත වෙමින් තියෙනවා. හරි ඒකාකාර ප්‍රවේගයෙන් හරි මොකක් හරි ප්‍රවේගයකින් යමින් ඉන්නවා මේ පැත්තට. ඔහම යමින් ඉද්දී අපි මේ පැත්තට සම්ප්‍රයුක්ත බලයක් එල්ල කරනවා. මොකද වෙන්නේ? අන්න දැන් ළමයි නිශ්චල වෙන්නේ එතකොට. එතකොට වෙන්නේ මෙයා යන දිශාවට ප්‍රතිවිරුද්ධව බලයක් එල්ල කරොත් දැන් ඔයගොල්ලෝ යන දිශාවට ප්‍රතිවිරුද්ධව බලයක් එල්ල කරොත් මොකද වෙන්නේ? ඔයගොල්ලන්ව ස්ලෝ කරනවා නේද? ස්ලෝ වෙනවනේ. එතකොට ටික ටික මෙයාගේ ප්‍රවේගය 10 ඉඳන් 9 8 7 6 ඔහම 5 4 3 2 1 බිඳුව දක්වා අඩු වෙනවා. අන්න මන්දණයෙන් යන්න පුළුවන්. හරි. ඒතර සම්ප්‍රයුක්ත බලයේ යන පැත්තටම තිබ්බොත් මොකද වෙන්නේ? සම්ප්‍රයුක්ත බලයේ යන පැත්තටම තිබ්බොත් ත්වරණය වෙනවා. සම්ප්‍රයුක්ත බලයේ යන පැත්තට ප්‍රතිවිරුද්ධව තිබ්බොත් මන්දණය වෙනවා. ඍණය කියන්නේ මන්දණය. හරි සම්ප්‍රයුක්ත බලයක් තිබ්බොත් එක්ක වස්තුව ත්වරණය වෙනවා එක්ක වස්තුව මන්දණය වෙනවා. හරි. ඒක අපිට ඉතාමත් වැදගත් සංසිද්ධියක් මේ ගණන් හදද්දී. එහෙනම් මතක තියාගන්න ළමයි මේ අවස්ථිතික අපි රාමුවක් ලෙස ගන්නෙ අවස්ථිතික රාමුවක් කියලා කියන්නේ නිව්ටන්ගේ පළමු නියමයේ පිළිපදින වස්තුන් පද්ධති. නිව්ටන්ගේ පළමු නියමයේ පිළිපදින පද්ධතියක් අපි අවස්ථිතික රාමුවක් කියලා හඳුන්වනවා. කියන්නේ ත්වරණයකට භාජනය නොවන ත්වරණයක් වෙන්නේ නැති වස්තුන් ඇතුළත් පද්ධතියක්. ත්වරණයකට භාජනය නොවන පද්ධතියක් අවස්ථිතික රාමුවක් ලෙස අපි අර්ථ දක්වනවා. නිව්ටන්ගේ පළමු නියමයේ පිළිපදින පද්ධති වස්තුන් අවස්ථිතික රාමු වලට උදාහරණ. හරිද? අවස්ථිතික රාමු වලට උදාහරණ මොකක්ද? දැන් ඔයගොල්ලෝ දන්නවා අභ්‍යවකාශයේ රොකට් යානයක් කියනද ගමන් මොන අභ්‍යවකාශයේ දන්නවා කිසිදු බලයක් නැහෙනි වස්තුවක් තිබ්බටනේ. අභ්‍යවකාශයේ අපි වස්තුවක් අත ඇරියොත් පහළට වැටෙන්නේ නැහැ. මොකද ඒ හරිය ගුරුත්වයක් නැහැ. බරක් නැහැ. ස්කන්ධයක් තියෙනවා. වස්තුවේ ස්කන්ධෙ තිබ්බට බරක් වෙන්නේ නැහැ. මොකද ගුරුත්වයේ බිඳුවයිනේ. දැන් පොළොව මත ගුරුත්ව තරණේ 10ක් වගේ එනවා ආසන්නව. 9.8යි. පොළොවේ මුඩට යන්න ඕක අඩු වෙලා බිඳුවක් වෙනවනේ. අන්න ඔතනින් පස්සේ ගුරුත්වයක් නැහැ අභ්‍යවකාශයේ. ස්කන්ධයක් දැන් අභ්‍යවකාශ තරංග આવොත් දැන් හඳ තරංග ගියාම බර අඩු වෙන්නේ ඒකනේ. ගුරුත්ව තරණේ අඩුයි හඳ මත. පෘථිවිය මත ගුරුත්ව තරණෙන් 6 එකක් වගේ එන්නේ. උඩට යන්න පෘථිවියෙන් ගුරුත්ව තරණේ අඩු වෙලා බිඳුවක් දක්වා අඩු වුණාට පස්සේ අභ්‍යවකාශයේදී වස්තුවක් තිබ්බහම බරක් නැහැ. මෙහෙම අතහැරියොත් මෙයා ඔහොමම තියෙනවා. පහළට එන්නේ නැහැ. මේ හරිය අතහැරියොත් පහළට එනවනේ. වස්තුවක් නේ අතහැරියොත්. එතකොට දැන් මෙයා හිතන්නකෝ දැන් මේ අභ්‍යවකාශයට එන රොකට් යානය හරිද? අභ්‍යවකාශයට එන රොකට් යානය එන්ජින් ඕෆ් කරනවා. හරි එන්ජින් ඕෆ් කරනවා. එතකොට මෙයා මේ අභ්‍යවකාශයට එද්දී මෙයාට ප්‍රවේගයක් තියෙනවනේ හිතන්නකෝ තප්පරයට මීටර 20යි. එන්ජින් ඕෆ් කරාට පස්සේ මොකද වෙන්නේ ළමයි? මෙයා ඔය ප්‍රවේගයෙන්ම සරල රේඛාවක යනවා. අයි කිසිදු සම්ප්‍රයුක්ත බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ රොකට් යානය මත. අභ්‍යවකාශයේ එන්ජින් නිමා දැමූ රොකට් යානයක් අපිට නිව්ටන්ගේ පළමු නියමයේ පිළිපදින වස්තුවක් ලෙස ගන්න පුළුවන්. අවස්ථිතික රාමුවකට හොඳ උදාහරණයක්. දැන් පොළව කියන එක ළමයි ඇත්තටම නිශ්චලද? පොළව ඇත්තටම නිශ්චල නැහැ. මොකද පොළව භ්‍රමණය වෙනවා, පරිභ්‍රමණය වෙනවා. පොළව කියන එක අපිට ගන්න බෑ මොනවා වෙනවා කියලාද? අවස්ථිතික රාමුවක් කියලා ගන්න බෑ. නේ? පොළව එතකොට චලිත වෙන වස්තුවක්. ඒකාකාර ප්‍රවේගයකුත් නෙමෙයි. මොකද පොළව ඇත්තටම මේ සූර්යයා දෙසට මේ කිසියම් බලයකට යටත් වෙලා තමයි වෘත්තපතේ යන්නේ. ඉලිප්සාකාර පතයක යන්නේ. පෘථිවිය කියන එක හොඳ මේ අවස්ථිතික රාමුවක් නෙමෙයි. අපි එහෙම ගන්නවා අවස්ථිතික රාමුවක් කියලා ගණන් හදද්දී නිශ්චලයි කියලා උපකල්පනය කරනවානේ. හැබැයි මතක තියාගන්න හරියටම මේ වගේ එකක් නම් ගන්න පුළුවන් අවස්ථිතික රාමුවකට. හොඳයි. අපි බලමු මේ නිව්ටන්ගේ පළමු නියමයත් එක්ක අපිට මොන වගේ ගණන් දෙන්නේ. සාමාන්‍යයෙන් බහුවර්ණයක් වගේ තමයි આવුත් දෙන්න පුළුවන්. දැන් මෙතන මම තියෙන්නේ මේ වස්තු මත ක්‍රියාත්මක වන මේ වගේ බල නිසා ළමයි මේ වස්තු දෙක නිශ්චලව දින අවස්ථා දෙකක්.
හරි මේ වස්තුවත් නිශ්චලව තියෙනවා මේ වස්තුවත් නිශ්චලව තියෙනවා. බල තියෙන්න පුළුවන්. කොච්චර බල තිබ්බත් කමක් නැහැ. අර සම්ප්‍රයුක්ත බලයක් නැත්තම් එක්ක වස්තු නිශ්චලයි නැත්තම් වස්තුව ඒකාකාර ප්‍රවේගයෙන් යනවා. ඒ නිශ්චල කිව්වත් එකයි ඒකාකාර ප්‍රවේගයෙන් යනවා කිව්වත් එකයි ඈ. සරල රේඛාවක ඒකාකාර ප්‍රවේගයෙන් යනවා කිව්වත් එකයි වස්තුව නිශ්චලයි කිව්වත් එකයි. වස්තුව මත සම්ප්‍රයුක්ත බලයක් නැහැ. ඒ කියන්නේ බල සම්තුලනය වෙලා තියෙන්නේ. හරි එක පැත්තකට දින බල සමානයි අනිත් පැත්තට දින බල වලට. දැන් හිතන්න මේ වස්තුව නිශ්චලව තියෙනවා නම් අපෙන් දැන් මේ පැත්තට බල දෙකක් තියෙනවා වස්තුව මත පහළට බල දෙකක් තියෙනවා නිව්ටන් 50 නිව්ටන් 40 ඉහළට x බලයක් තියෙනවා. x වල අගය හොයන්න තියෙනවා. ඉතින් බල සමතුලිත කරා නම් හරිනේ. හරි සිරස් බල සලකලා ඉහළට බල සමාන කරන්න පහළට බල වලට 50 ධන 40. එතකොට x කියන එක නිව්ටන් කීයක් වෙන්න ඕනේද? 90ක් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ බලේ නිව්ටන් 90ක් වුණොත් තමයි මේ වස්තුව සමතුලිතව තියෙන්නේ. ඉහළට 90යි පහළට 50 40 90යි. සම්ප්‍රයුක්ත බලයක් නැහැ. ඉහළට 90යි පහළට 90යි කැපෙලා ගිහිල්ලා මෙයා සමතුලිතව තියෙන්න පුළුවන් නිශ්චලව. මේ වෙලාවේ වස්තුව සම්පූර්ණයි. හරි නිශ්චලව තියෙනවා. කොහාටවත් චලනය වෙන්නේ නැහැ. තරණයක් වෙන්නේ නැහැ. හරි තරණයක් කොමන්දනයක් නැහැ. ඒකාකාර ප්‍රවේගයක් තිබ්බත් මෙහෙමම හදන්න තියෙන්නේ. x සහ y බලවල අගයන්නේ. ඒක සිරස් බල සැලකුවොත් ඉහළට බල සමානයි පහළට බල වලටනේ. 50 සමාන කරන්නේ පහළට තියෙනවා y. එහෙනම් y සමානයි නිව්ටන් කීයද? 50යි. ඊට පස්සේ මේ පැත්තට බල සැලකුවොත් මේ අතර හරි තිරස් බල සලකලා හරි මේ පැත්තට බලයේ x සමාන කරන්න මේ පැත්තට බලවල එකතුවටනේ 40 ධන 20. ඔතනින් අපිට x බලයේ නිව්ටන් 60යි කියලා ගන්න පුළුවන්. පැහැදිලිද? නිව්ටන් 60යි. ඊට පස්සේ මේක දැන් හිතන්නකෝ ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙනවා. මෙහාට හරි මෙහාට හරි. එහෙම වුණත් අපිට බල සමතුලිත කරන්නයි තියෙන්නේ නේ. සම්ප්‍රයුක්ත බලයක් නැහැ. මොකද නිව්ටන්ගේ පළමු නියමයේ කිව්වහම ළමයි නිශ්චලතාවයක් බලංගුයි ඒකාකාර ප්‍රවේගයෙන් සරල රේඛාවක යන අවස්ථාවක් බලංගුයි. මොකක් හරි වෙන්න පුළුවන්. සම්ප්‍රයුක්ත බලයක් නැත්තම් වස්තුවක් මත යම් දිශාවක් ඔස්සේ. ඒක සිරස් බල අපි ගත්තොත් ළමයි මොනවද? ඉහළට තියෙනවා x සමාන කරන්නේ පහළට තියෙනවා නිව්ටන් 10. එහෙනම් x සමානයි 10යි. තිරස් බල ගත්තොත් හරිද? එතකොට මේ පැත්තට තියෙනවා y ධන 20 සමාන කරන්නේ මේ පැත්තට තියෙනවා 45. 20 මෙහාට එද්දී මොකද වෙන්නේ? 45න් අඩු වෙනවා 20ක්. ඒ කියන්නේ නිව්ටන් කීයද? 45න් 20ක් ගියාම නිව්ටන් 25යි. හරි. ඔය වගේ ගණන් බහුවර්ණ වලට එන්න පුළුවන්. හොඳයි. ඊට පස්සේ දැන් ළමයි අපි නිව්ටන්ගේ දෙවන නියමයට එන්න හදන්නේ. එතකොට අපිට වැදගත් මේ වස්තුවක ගම්‍යතාවය කියන එක. දැන් මේවා නිව්ටන් කියන විද්‍යාඥයා ළමයි සයිසැක් නිව්ටන් කියන විද්‍යාඥයා පරීක්ෂණාත්මකව ඔප්පු කරලා තියෙන නියම. ඕනම තරක අපිට පාවිච්චි කරන්න පුළුවන් නිව්ටන්ගේ නියම තුන. හරි. දැන් දෙවන නියමයට එන්න කලින් අපි දැනගන්න ඕනේ ගම්‍යතාවය කියන්නේ මොකක්ද කියන එක. මොකද ළමයි මේ වස්තුවක ගම්‍යතාවය කියන්නේ. අපි p අකුරෙන් අංකණය කරනවා. ගම්‍යතාවය කියන්නේ මොකක් හරි ස්කන්ධ m වන වස්තුවක් ළමයි v ප්‍රවේගයෙන් යන මොහොතක අපිට ඒ වෙලාවේ මේ වස්තුවේ ගම්‍යතාවය ලියන්න පුළුවන්. ගම්‍යතාවය ලිව්ව හැකි වස්තුවේ ස්කන්ධය ගුණ කරන්න ඕනේ ඒ වෙලාවේ තියෙන ප්‍රවේගයෙන්. ප්‍රවේගය. ඔක තමයි සම්බන්ධය. දැන් ගම්‍යතාවය p නම් ස්කන්ධ වස්තුවේ m නම් ප්‍රවේගී v නම් මේක තමයි අපේ සූත්‍රය වස්තුවක ගම්‍යතාවය හොයන. ගම්‍යතාවය කියන එක ළමයි දෛශිකයක් ඈ. හරි ගම්‍යතාවය දෛශික රාශියකි. නේ? ඔයගලන්ට පළවෙනි පාඩමේ තියෙන මතක ඇති ගම්‍යතාවය කියන එක දෛශිකයක්. නේ? දෛශිකයකි. හරි p කියන එක ගම්‍යතාවය දෛශිකයක්. ඒතර ගම්‍යතාවයේ ඒකක ගත්තොත් දිශාව එන්නේ ළමයි ප්‍රවේගී දිශාව තමයි. ගම්‍යතාවයේ දිශාව ප්‍රවේගී දිශාවම තමයි. දැන් මේ පැත්තට යන්නේ. එහෙනම් දිශාව ගම්‍යතාවයේ මේ පැත්තටම තමයි. ඒ වගේම ඒකක p වල ඒකක ගම්‍යතාවයේ ඒකකය කියන්නේ ස්කන්ධය වැඩි කිරීම හරිද? ප්‍රවේගය kg ms ඍණ එක. මේක කාට හරි මෙහෙම ලියන්නත් පුළුවන්. kg ms ඍණ දෙක වතාවක් s1. ඒත් මේක වෙනවනේ ස්කන්ධ වතාවක් ප්‍රවේගය. kg ms ඍණ දෙකයි මෙතන ධන එකයි කැපිලා ගිහලා ඍණ එකම එනවා. මේක මම ලිව්වේ හැකි නිව්ටන් කියලානේ. බලයේ වතාවක් තොරණේ ms ඍණ දෙක කියන්නේ නිව්ටන්. නිව්ටන් වතාවක් තප්පර. අන්න නිව්ටන් තප්පර කියන එකකයක් දාන්න පුළුවන් ගම්‍යතාවයට. ඊට පස්සේ ගම්‍යතාවයේ මාන p වල මාන ස්කන්ධය m හරිද lt ප්‍රවේග ඍණ එකනේ mlt ඍණ එක. ඔය ටික වැදගත්. හරි දැන් මම නිකන් දෙනවා ස්කන්ධ කිලෝග්‍රෑම් නැත්නම් ස්කන්ධ කිලෝග්‍රෑම් දෙකක් වන වස්තුවක් තප්පරයට මීටර 10ක ප්‍රවේගයෙන් යද්දී ඒ වෙලාවේ යාගේ ගම්‍යතාවය කීයදනේ? ඒක එතනින්ම ගම්‍යතාවය ගත්තොත් කී දෙන්නේ? හරි ස්කන්ධ වතාවක් කිලෝග්‍රෑම් දෙක වතාවක් ප්‍රවේගය 10යි. 20යි kg ms ඍණ එක නැත්නම් 20යි නිව්ටන් තප්පර. හරි
ඊට පස්සේ මෙයාගේ මම නිකන් දෙනවා ග්‍රෑම් 400ක වන ස්කන්ධයක් තප්පරයට මීටර 50ක ප්‍රවේගයෙන් යද්දි ගම්‍යතාවය කීයද? හරිද? හැමතිස්සෙම ස්කන්ධ මේවා SI එක වලින් දාන්න ඕන ස්කන්ධය මෙතන කිලෝග්‍රෑම් කරන්න 1000න් බෙදලා නැත්නම් 10 තුنين ගුණ කරත් හරි මේ 10න් බෙදුවත් හරි ග්‍රෑම් කිලෝග්‍රෑම් කරා ප්‍රවේගයේ තප්පරයට මීටර 50යි නේ SI එක වලින් දාන්න ඕනේ. මෙතනින් ඔයාලට පේනවා 5 4 20යි 2.3යි මේකට කැපිලා යනවානේ. ඊ දෙන්නේ එතකොට නිව්ටන් තප්පර ඒකෙත් එන්නේ 20යි. නැත්නම් kg ms ඍණ 1යි. හරිනේ. හොඳයි. ඒක වස්තුවක දැන් ප්‍රවේගය වෙනස් කරන්න ළමයි ගම්‍යතාවය වෙනස් වෙනවනේ. ඒක අපේ පස්තාරයක් ඕන නම් එන්න බැහැ. දැන් ප්‍රවේගය වැඩි කරන්න ගම්‍යතාවය වැඩි වෙනවානේ. ප්‍රවේගය අඩු කරන්න ගම්‍යතාවය අඩු වෙනවා. වස්තුවක දැන් අපිට ඕන නම් පස්තාරයක් එන්න හැකි මේ ගම්‍යතාවයේ වෙනස් වෙන විදිය. ප්‍රවේගයත් එක්කනේ. මේ වගේ පස්තාරයක් එන්න හැකි. වස්තුවක ගම්‍යතාවය වෙනස් වෙන විදිය. ප්‍රවේගයත් එක්කනේ. ඉතින් අපි දන්නවා p සමානයි mv. ඒතර p යගෙන අපි අරන් තින්නේ y අක්ෂයට. ස්කන්ධ කියන එක වස්තුවේ නියතින්ද නිකන් අනුක්‍රමණය වගේ තමයි m එන්නේ. x අක්ෂයට අරන් තින්නේ ප්‍රවේග කණ්ඩායමක වස්තුවේ. නිකන් y සමානයි mx ආකාරයේ වස්තාරයක් තමයි එන්නේ. නේ? වස්තුවක ප්‍රවේගය වැඩි කරන්න ගම්‍යතාවයේ වෙනස් වෙන ආකාරය. පැහැදිලිද? හරි. ඊට පස්සේ අපි බලමු ඔතනින් පස්සේ දැන් බලමු නිව්ටන්ගේ දෙවන නියමය. හරි. නිව්ටන්ගේ දෙවන නියමය. හරි. ගම්‍යතාවයේ කියන එකත් හරි. හරි. හොඳයි. දැන් නිව්ටන් කියන විද්‍යාඥයා නමයි ඊට පස්සේ ඉදිරිපත් කරා දැන් කලින් ඉදිරිපත් කරා වස්තුවක් මත සංප්‍රයුක්ත බලයක් නැත්තම් පළමු නියමයෙන් කියවෙන්නේ කිසියම් වස්තුවක් මත සංප්‍රයුක්ත බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් එක්ක වස්තුව නිශ්චලයි නැත්තම් වස්තුව සරල රේඛාවක ඒකාකාර ප්‍රවේගයෙන් යනවා. දෙවන නියමයෙන් කියවෙන්නේ වස්තුවක් මත ළමයි සංප්‍රයුක්ත බලයක් ක්‍රියාත්මක වුණොත් මොකක් හරි වස්තුවක් මත හරිද සංප්‍රයුක්ත බලයක් ක්‍රියාත්මක වුණොත් හරි වස්තුවේ ස්කන්ධය අපි m කියලා හරි ඊට මෙයාගේ ආරම්භක ප්‍රවේගය එක්ක නිශ්චල වෙන්න පුළුවන් නැත්නම් මොකක් හරි ප්‍රවේගයක් තියෙන්න පුළුවන් නේ මෙන්න f කියන්නේ තමයි සංප්‍රයුක්ත බලය f කියන්නේ සංප්‍රයුක්ත බලය මේ වෙලාවේ කිසියම් වස්තුවක් මත සංප්‍රයුක්ත බලයක් ක්‍රියාත්මක වුණොත් එම සංප්‍රයුක්ත බලය වස්තුවේ සිදුවන ගම්‍යතා වෙනස් වීමේ ශ්‍රීකතාවයට අනුලෝමව සමානුපාතික වෙනවා කියලා සර් ඇයිසැක් නිව්ටන්ගේ විද්‍යාඥයා ඔප්පු කරලා පෙන්නනවා. ඒ කියන්නේ සංප්‍රයුක්ත බලයක් ක්‍රියාත්මක වුණාම ළමයි වස්තුවක් මත ප්‍රවේගය වෙනස් වෙනවානේ. එක්ක තරණීය වෙනවා නැත්නම් මන්දනය වෙනවා. අර වස්තුව යන දිශාවටම සංප්‍රයුක්ත බලය දීපොත් ප්‍රවේගය ටික ටික වැඩි වෙනවා. තරණීය වෙනවා. වස්තුව යන දිශාවට ප්‍රතිවිරුද්ධව අපි සංප්‍රයුක්ත බලය එල්ල කරොත් මන්දනය වෙනවානේ. ඒ කියන්නේ ප්‍රවේගය කොහොම හරි එක්ක වැඩි වෙනවා එක්ක අඩු වෙනවානේ. ඒ කියන්නේ ගම්‍යතාවය මොකද වෙන්නේ? දැන් ප්‍රවේගය වැඩි වෙනවා නම් ගම්‍යතාවය මොකද වෙන්නේ? වැඩි වෙනවා. ප්‍රවේගය අඩු වෙනවා නම් ගම්‍යතාවය අඩු වෙනවා. කොහොම වුණත් ගම්‍යතාවය වෙනස් වෙනවනේ එතකොට. මොකද එක ප්‍රවේගයෙන් යන්නේ නැහැ නේ. නිශ්චලත් නැහැනේ වස්තුව. එතකොට නිව්ටන්ගේ දෙවන නියමයෙන් කියවෙන්නේ වස්තුවක් මත ක්‍රියාත්මක වන සංප්‍රයුක්ත බලයේ විශාලත්වය අනුලෝමව සමානුපාතික වෙනවා වස්තුවේ සිදුවන ගම්‍යතාවයේ වෙනස් වීමේ ශ්‍රීකතාවයට. හරි. ඔක තමයි නිව්ටන්ගේ දෙවන නියමය. යම් වස්තුවක් මත ක්‍රියාත්මක වන සංප්‍රයුක්ත බලය එම වස්තුවේ සිදුවන ගම්‍යතාවයේ වෙනස් වීමේ ශ්‍රීකතාවයට අනුලෝමව සමානුපාතිකයි. හරි. බලමු අපි දැන් මෙහෙම දෙයක් කරලා. දැන් හිතන්න මෙන්න t සමානයි බිඳුව මොහොත. වස්තුව මත බලය යොදන්න ගත්ත මොහොත. දැන් මේ බලය දිගටම මෙයා මත යොදලා t කාලයක් යනකම් ක්‍රියාත්මක වුණා. මේ වස්තුව මත ඔය f බලය හරි t කාලයක් යනකම් අපි එල්ල කරන් හිටියා. ඒතර වස්තුවේ ප්‍රවේගය හිතන්නේ v දක්වා වෙනස් වුණා. එක්ක ප්‍රවේගය වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. අපි බලය මේ පැත්තට දුවනම් ප්‍රවේගය වැඩි වෙනවා. මේ පැත්තට දුවනම් ප්‍රවේගය අඩු වෙලා නිශ්චලතාවයටපත් වෙනවා. හරි කොහොමද ප්‍රවේගය u වලින් නම් v දක්වා වෙනස් වුණා. වස්තුවේ තරණය හෝ මන්දනේ හරි තරණයක් වෙන්නත් පුළුවන් මන්දනයක් වෙන්නත් පුළුවන්. මේ බලය යොදන පැත්ත අනුව සංප්‍රයුක්ත බලයේ තියෙන පැත්ත අනුව යන පැත්තටම දිනනවා නම් තරණයක්. අනිත් පැත්තට තිබ්බොත් මන්දනයක්. දැන් අවස්ථා දෙකටම මේ ඔප්පු කරන සම්බන්ධය පොදුවිය. ඔන්න වස්තුව චලිත වෙච්ච විස්ථාපනය S ඔය කාලය තුල වස්තුවේ ස්කන්ධේ. මට කියන්න පටන් ගද්දි ගම්‍යතාවය කීයද? වස්තුවේ පෙර ගම්‍යතාවය ඒ කියන්නේ මේ වෙලාවේ ගම්‍යතාවනේ බලය යොදද්දි ගම්‍යතාවය සම්ප්‍රයුක්ත බලය ඇති කරද්දි ගම්‍යතාවය ස්කන්ධේ වතාවක් ඒ වෙලාවේ ප්‍රවේගයෙන් ගුණ කරලා ගන්න. පසු ගම්‍යතාවය නේ t කාලයකට පස්සේ පසු ගම්‍යතාවය
ස්කන්ධයෙන් ඒ වෙලාවේ ප්‍රවේගී වීනේ. දැන් ගම්මිතා වෙනස ගන්න කොහොමද ළමයි? හැමතිස්සෙම ගම්මිතා වෙනස ගද්දී පසු ගම්මිතාවෙන් නේ වෙනසක් ගද්දී පසු එකෙන් අඩු කරන්න පෙර ගම්මිතාවය. පසු ගම්මිතාවයේ MV. හරි. අඩු කරන්න පෙර ගම්මිතාවයේ MV. මේවා දෛශිකින් හින්දා කල්පනාවෙන් දිශාවත් එක්ක සලකන්න. අපි දැන් මේ පැත්තට දෛශික ධනයි කියලා ගන්නෑ. මේ පැත්තට දෛශික ධනයි කියලා ගත්තොත් පසු ගම්මිතාවයත් මේ පැත්තට MV ධන පෙර ගම්මිතාවයත් මේ පැත්තට. අර වෙනස ගත්තී කොහොමද අඩු කිරීම දාන්න ඕනේ. හරි. ඔන්න ගම්මිතා වෙනස. දැන් නිව්ටන්ගේ දෙවන නියමයට අනුව නිව්ටන් කිව්ව මොකක්ද? වස්තුව මත ක්‍රියාත්මක වන සංප්‍රයුක්ත බලය අනුලෝමව සමානුපාතිකයි ගම්මිතා වෙනස් වීමේ ශීඝ්‍රතාවයට. ළමයි ශීඝ්‍රතාවයක් ගන්න මොකද්ද කරන්න ඕනේ? ඒ වෙනස ගත වෙච්ච කාලයෙන් බෙදන්න ඕනේ. මේ තින්නේ t කාලයක් තුල සිදුවෙච්ච ගම්මිතා වෙනසනේ. ශීඝ්‍රතාවය ගන්න ගත වෙච්ච කාලයෙන් බෙදන්න ඕනේ. ඉතින් ඔතනින් ඕගොල්ලන් ළමයි මේ සමානුපාතය හරිද? මේ නිව්ටන්ගේ දෙවන නියමයට අනුව මේ ප්‍රකාශනය ලිව්ව හැටි. ඕකෙන් පස්සේ ඔබ සමීකරණයක් කරද්දී අපි දානවා නියතයක්. ඒ නියතේ k ලෙස අපි ගමු mv ඍණ mu බෙදීම t. හරිද? mv ඍණ mu බෙදීම t. හොඳයි. යෝග අපිට සම්බන්ධයක් ලෙස ගන්න පුළුවන්. මේකේ ඕනනම් කාට හරි මෙන්න මේ m එක පොදු සාධකයක් ඉඳලා එළියට අරගත්තොත් එනවා අතන v ඍණ u බෙදීම t. මොකද ළමයි v ඍණ u කියන්නේ? පසු ප්‍රවේගයෙන් පෙර ප්‍රවේගය අඩු කරලා ගත වෙච්ච කාලයෙන් බෙදුවම මොකක්ද එන්නේ? ඔයගොල්ලන්ට මතක ඇති මෙයා තරණයෙන් හෝ මන්දණයෙන් යන ඉඳ අපිට දැම්ම හැකි නේද v සමානයි u ධන at. v සමානයි u ධන at. චලක සමීකරණය දැම්ම හැකි නේ. නියත තරණයෙන් යන්නේ එකම තරණයෙන් හෝ මන්දණයෙන් යන ඉඳ. ඔක නිකන් බලන්න v ඍණ u බෙදීම t කියන්නේ මොකද්ද? ඈ තරණයට සමානයි නේ. තරණය හෝ මන්දණයනේ v ඍණ u බෙදීම t කියන්නේ උක්ත කරගත්තොත්. එහෙනම් මෙතනින් ඕගොල්ලන්ට පුළුවන් f සමානයි මොකක් ඔප්පු කරලා වෙන්නන්නද? k වතාවක් m v ඍණ u බෙදීම t ට දානවා a. අන්න බලන්න අපිට එනවා ළමයි සමීකරණයක්. නිව්ටන්ගේ දෙවන නියමයෙන් අපි ගන්න සමීකරණය. f සමානයි kma. මේක ඔයගොල්ලෝ දන්නවා f සමානයි ma කියන එක. දැන් මේ k කියන නියතේ අගය අපිට ළමයි පරීක්ෂණාත්මකව k වල අගය එකක් කියලා පෙන්වන්න පුළුවන්. මේ k කියන නියතේ අගය එකක් කියලා පෙන්වන්න පුළුවන්. ඒක පෙන්වන්නේ මෙහෙමයි. අපි කිසියම් වස්තුවක් ගන්නවා. හරිද? කිසියම් වස්තුවක් ගන්නවා. අපි වස්තුවක් අරගෙන මේ වස්තුවට දෙනවා සංප්‍රයුක්ත බලයක්. ඊළඟ නිව්ටන් 10ක් දුන්නා කියලා වස්තුවේ ස්කන්ධ කිලෝග්‍රෑම් 2යි. ඊට පස්සේ මේ වස්තුව යන තරණය මැන ගන්නවා. තරණය ඊටන්න 5ක් වෙනවා මේ වෙලාවේ. හරියටම. තප්පර වර්ගයට මීටර 5යි ස්කන්ධ කිලෝග්‍රෑම් 2යි. හරිද? බලය මේ වෙලාවේ සංප්‍රයුක්ත බලය නිව්ටන් 10යි. ඔන්න ඔය අපි ආදේශ කරනවා මෙන්න මේ සම්බන්ධෙට. f ට දානවා 10, k වතාවක්. අපි හොයන්න ඕනේ k වල m දානවා 2. හරිද? a ට දානවා කීයද? 5. දෙවරක් 5 10යි. 10 10න් බෙදුවාම දෙපැත්ත 10න් බෙදුවාම k වලගේ අපිට එකක් කියලා පෙන්වන්න පුළුවන්. දැන් මෙතන ඔයගොල්ලෝ වෙන ස්කන්ධයක් කරා වෙන සම්ප්‍රයුක්ත බලයක් දීලා ඊට දාලා තරුණිය හොයාගෙන ඒත් මේකට ආදේශ කරත් k වලගේ කොහොමත් එකයි කියලා තමයි එන්නේ. ඒක නියතයක්නේ. නියතයකගේ වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් දැන් ළමයි අපිට k වලගේ එකක් කියලා ගත්තාම මොකක්ද වෙන සමීකරණය? f සමානයි ma කියලා එනවා වැදගත්ම සම්බන්ධය. ගණන් හදද්දී දාන. නිව්ටන්ගේ දෙවන නියමයෙන් ගන්න වැදගත්ම සම්බන්ධය. k වලගේ එකක් කියලා අපි ගත්තාම. එහෙම නැත්නම් ළමයි අපිට ගණන් වල මෙන්න මේකක් ගන්න පුළුවන්. මොකක් ගත්තත් ඒකයි f සමානයි k වලගේ එකයිනේ. mv ඍණ mu බෙදීම t. හරිද? ඒ කියන්නේ ළමයි කිසියම් වස්තුවක් මත ක්‍රියා කරන සංප්‍රයුක්ත බලය සමාන වෙනවා එම වස්තුවේ සිදුවන ගම්මිතා වෙනස් වීමේ ශීඝ්‍රතාවයට. හරිද නේ? k වලගේ එකක් වුණාම ඔතනින් කෙලින්ම ගන්න තියෙන්නේ. හරිද? මේක තමයි අපි ගණන් හදද්දී දාන සමීකරණ ලෙස ගන්න තියෙන්නේ නිව්ටන්ගේ දෙවන නියමයට අනුව. පළමු නියමයෙන් අපිට ලොකුවට ගණන් හදන්න නැහැ නේ. අර බල සමාන කරන්න තිබ්බෙනේ. ඉතින් නිව්ටන්ගේ දෙවන නියමයට අනුව අපිට ගණන් හදද්දී ඔය ටික ඉතාමත් වැදගත් වෙනවා. හරිද? මේ සමීකරණ දෙක රතු පෑනෙන් කොටු කරගන්න. පැහැදිලිද? රතු පෑනෙන් කොටු කරගන්න. හොඳයි. දැන් ඉතින් අපිට ගණන් වල බලමු දැන් මේ නිව්ටන්ගේ දෙවන නියමයත් එක්ක මොන වගේ ගණන්ද තියෙන්නේ. දැන් මේවල ගණන් රටා තියෙන්නේ බල වර්ගات එක්ක. හරිද? බල වර්ග වලම අද මේ වීඩියෝ එකේ කතා කරනවා බල වර්ග දෙකක්. මේ බර කියන බලයයි සහ අනිත් එක නැත්තම් ගුරුත්වාකර්ෂණ බලය කියලා කියනවා. අනිත් බලය තමයි මේ අභිලම්බ ප්‍රතික්‍රියා බලය. ওই බල දෙක තමයි අද මේ වීඩියෝ එකේ අපි කතා කරන්නේ. ඊළඟ වීඩියෝ තුනේ ආතති බලය සහ ඝර්ෂණ බලය සහ ඊට පස්සේ අන්තිම එකේ විශේෂ ගණන් රටා නිව්ටන් නියමත් එක්ක කතා කරනවා.
හරි දැන් නිකන් හිතන්න ඔන්න වස්තුවක් තියෙනවා සුමට පුෂ්ඨයක් මත. ඒ සුමටයි කියලා මම දෙන්නේ දැන් ඝර්ෂණ බල අපි ඉගෙන ගන්නේ නැහැ තාම. ඊළඟ වීඩියෝස් වල ඉගෙන ගන්නවා. එතකන් අපි දැන් ගණන් හදද්දී ගන්නේ සුමට පුෂ්ඨ මත වස්තු චලිත වන අවස්ථාව. හරි හිතන්න වස්තුවේ ස්කන්ධ කිලෝග්‍රෑම් 2යි. හරිද? එතකොට මේ වස්තුවේ ආරම්භක මොකක් හරි ප්‍රවේගයක් හිතන්න තප්පරයට මීටර 5යි. හරි. මේ වස්තුව මත මොකක් හරි සම්ප්‍රයුක්ත බලයක් ක්‍රියාත්මක වීම නිසා මේ වස්තුවේ ත්වරණය හරි තප්පර වර්ගයට මීටර 4යි. හරි තප්පර වර්ගයට මීටර 4යි. දැන් මේකට චලන සමීකරණ දාන්නත් පුළුවන්. මොකද නියත ත්වරණයෙන් හෝ මන්දරයෙන් යන්නේ නේ. හරි. මේ සම්ප්‍රයුක්ත බලය දිගටම ක්‍රියාත්මක වෙනවා. හරි. සම්ප්‍රයුක්ත බලය දිගටම ක්‍රියාත්මක වෙනවා. හරි. දැන් මම අහනවා මෙතන මේ වස්තුව ඔය සම්ප්‍රයුක්ත බලයේ යටතේ තප්පර හරි තප්පර 8ක් චලනය වුණාට පස්සේ දැන් බලය යොදන්න ගන්නම හොඳ සම්ප්‍රයුක්ත බලය t = 0 තප්පර 8ක් චලනය වුණාට පස්සේ වස්තුවේ ප්‍රවේගය අහනවා. කරන්න තියෙන ළමයි චලන සමීකරණ දාන්න තියෙන්නේ. v = u ධන at දැන් මෙහෙදී. වස්තුව යන පැත්තට v = u ධන at දාන්න. u කීයද? ආරම්භක ප්‍රවේගය දැන් බිඳුව නෙමෙයි මේක නම් 5යි ආරම්භක ප්‍රවේගය. මේ තරණය අපි හොයන්න දෙයක් නෑ තරණය 4යි නේ. t කීයද? තප්පර 8යි. චලිත වෙච්ච කාලය. යන තරණය 4යි. මෙතනින් ඔයගොල්ලන්ට 5 ධන 8 වරක් 4 32යි 5යි 37යි තප්පරයට මීටර කියලා ගන්න පුළුවන්. නේ ප්‍රවේගය. ඊට පස්සේ දැන් අපිට ඕනනම් මේ වෙලාවේ ක්‍රියාත්මක වන සම්ප්‍රයුක්ත බලයේ වස්තුව මතනේ. අපි වස්තුව මත යොදන සම්ප්‍රයුක්ත බලය ගන්න ඕන නම් වස්තුවට හැමතිස්සෙම මතක තියාගන්න ළමයි මේ දෛශික හින්ද සමීකරණ වස්තුවට යන පැත්තට F = ma දාන්නේ. ඒතර යන පැත්තට තියෙන බල ධන ලෙසත් ගන්නවා ප්‍රතිවිරුද්ධව තියෙන බල ඍණ ලෙස ගන්න ඕනේ. දැන් මේක න එක බලයයි තියෙන්නේ F විතරයිනේ සම්ප්‍රයුක්ත බලයේ තියෙන්නේ යාම විතරයි. F = m කීයද? 2යි කිලෝග්‍රෑම් ත්වරණය 4යි. මෙතනින් ඔයගොල්ලන්ට නිව්ටන් 8යි කියලා ගන්න පුළුවන් වස්තුව මත ක්‍රියාත්මක වන සම්ප්‍රයුක්ත බලය. හරි. බලන්න ඊළඟ ගාන වස්තුවක් සුමට පුෂ්ඨයක් දිගේ තිරස් පුෂ්ඨයක් දිගේ හරිද? ස්කන්ධයෙන් ග්‍රෑම් 200යි වස්තුවේ ආරම්භක ප්‍රවේගය බිඳුවයි නේ. හරි කීයක් කර නැත්නම් බිඳුවයි. අපි මේ වෙලාවේ වස්තුව මත එල්ල කරනවා නිව්ටන් 10ක බලයක්. මේ පැත්තට නිව්ටන් 8ක බලයක්. හරිද? ඒතර වස්තුව මත මේ විදියට මේ නිව්ටන් 10යි මේ නිව්ටන් 8යි. ඔය දිශාව වලට වස්තුව මත එල්ල කරගෙන අපි ඉන්නවා. වස්තුව දැන් මෙහාට යනවා. මොකද සම්ප්‍රයුක්ත බලය තියෙන්නේ මේ පැත්තට දැන්. වැඩි පැත්තට තමයි යන්නේ. මේ 10න් හැබැයි මෙයාට අඩු කරලා දාන්න ඕනේ. සම්ප්‍රයුක්ත බලය ඔයගොල්ලන්ට තේරෙනවා නිව්ටන් 2යි. මේ පැත්තට 10න් මෙයාට අඩු වෙනවනේ. මෙහාට නිව්ටන් 2ක සම්ප්‍රයුක්ත බලයක් යටතේ මේ වස්තුව තප්පර 5ක් මේ සරල රේඛාව දිගේ සුමට පුෂ්ඨයේ දිගේ ගියාම ලබා ගන්න ප්‍රවේගී v සහ ගමන් කරපු විස්ථාපනයේ s. හරි රෝමිලක් කරන එක. හොයන්න ඕනේ ඉස්සෙල්ලාම වස්තුව චලිත වන යන ත්වරණය. ඒත් වස්තුවට තමයි කරන්න තියෙන්නේ යන පැත්තට F = ma දාන්න තියෙන්නේ. වස්තුව යන පැත්තට චලිත වන පැත්තට ත්වරණය වන පැත්තට F = ma දාන්න. හැමතිස්සෙම මතක තියාගන්න ළමයි මේ F කියන්නේ සම්ප්‍රයුක්ත බලය. කියන වස්තුව යන පැත්තට තියෙන බල ධන. වස්තුව යන පැත්තට තියෙන බල ධන 10 ධන බලයක්. ඊට ප්‍රතිවිරුද්ධව තියෙන බල ඍණ. සමහර ගණන් වල දැන් බල ආනතව තියෙනවනේ. බල ආනතව තියෙද්දි ඔයගොල්ලෝ දන්නවා දෛශික පාඩමේ ඉගෙන ගත්තා බල විභේදනය කරන්න වෙනවා. ඒකට අපි දැන් ඊට පස්සේ ගණන් වගේක් බලමු. ඔහම ආනත බල තිබ්බොත් ඒක විභේදනය කරගන්න තිරස්වයි සිරස්වයි. හරි. දැන් මෙතන සම්ප්‍රයුක්ත බලය තේරෙන්න ඕන නිව්ටන් 2යි එන්නේ. 10න් 8ක් අඩු කරාම 2යි. මේ වස්තුව මත ක්‍රියාත්මක වන සම්ප්‍රයුක්ත බලය නිව්ටන් 2ක් ඉන්නේ. ස්කන්ධය අන්න ග්‍රෑම් 200 කිලෝග්‍රෑම් කරන්න 1000න් බෙදන්න. ඒ කියන්නේ 10 3 වැඩි කරන්න. යන ත්වරණේ ඉතින් මෙතන ඔයගොල්ලන්ට පේනවා 10න් 8ක් 2යි. මෙතන එන්නේ කීයද? 0.2යි නේ. වතාවක් a. ඒතකොට 2 බෙදීම 0.2. 2 බෙදන්න හරස් ගුණ කළාම 0.2කින් ඊගෙන උඩයට අපි 10න් වැඩි කරගත්තොත් 20ට 2යි නේ. ඒ කියන්නේ වස්තුව යන ත්වරණය 10ක් කියලා එන්නේ. හරිද බලන්න. මෙතන ග්‍රෑම් කිලෝග්‍රෑම් කරලා දාන්න ඕනේ. වස්තුව මෙහාට යන ත්වරණය 10යි. රෝමිලක්කම් 2 වස්තුව තප්පර 5ක් චලිත වෙලා ලබා ගන්න ප්‍රවේගය. දාන වස්තුවට v = u ධන at. v හොයන්න ඕනේ u බිඳුවයි නිශ්චලතාව වෙන්නේ. ආරම්භ ප්‍රවේගයක් දුන්නොත් ඒක දාන්න නිශ්චලයි නම් බිඳුවයි. ත්වරණය 10යි t තප්පර 5යි. v = තප්පරයට මීටර 50ක ප්‍රවේගයක් වස්තුව ලබා ගන්නවා. ඊළඟට 3 වස්තුව ඔය කාලය තුල තප්පර 5 තුල සිදු කරපු විස්ථාපනය. ඉතින් අපිට චල සමීකරණයක් දැම්ම හැකි s = u ධන v බෙදීම 2යි t හරි මොකක් හරි දාන්න. u කීයද බිඳුවයි. v 50යි. නේ? එකතු කරා දෙකෙන් බෙදුවා චලිත වෙච්ච කාලේ තප්පර 5යි. 50 දෙකෙන් බෙදුවාම 25යි. 25 සරක් 5 කීයද? 125යි මීටර.
හරිද? ඔය වගේ අපිට ප්‍රශ්න අහන්න පුළුවන්. හරි. ඊට පස්සේ සමහර වෙලාවට ඕකේ දැන් වස්තුවේ සිදුවෙච්ච චාලක ශක්තිය වැඩි වීමනේ. චාලක ශක්තිය අපි ගද්දි මතකද සමීකරණේ චාලක ශක්තිය අපිට ඉස්සරහට මේ ඕනේ වෙනවා. හරි භාගයයි mv වර්ගනේ. වස්තුවක චාලක ශක්තිය ගන්න සූත්‍රනේ. ඒක චාලක ශක්තිය කීයද තප්පර 5කට පස්සේනේ. ඒ වගේ ප්‍රශ්න අහන්න පුළුවන් නේ. තප්පර 5කට පසු වස්තුවේ චාලක ශක්තිය කීයද? ඒක භාගයයි හරි ස්කන්ධය එතනත් ළමයි දරු කිලෝග්‍රෑම් කරන්න ඕනේ 210න් බෙදන්න නැත්නම් 10 ඍණයෙන් වැඩි කරන්න. තප්පර 5කට පස්සේ එයා ලබාගත් ප්‍රවේගය 50යි 50 වර්ගනේ. හරි ඕක සුළු කරලා ඕගොල්ලන්ට ගන්න පුළුවන් වස්තුවේ චාලක ශක්තිය තප්පර 5කට පසු තප්පර 5ක් වෙදිනේ 200 දෙකින් ගියපුව 100යි 100 වතාවක් 10 ඍණ 3 හරිද? මෙතන 50 වර්ගය කීයද 2500යි. එතකොට මෙතන බිංදු දෙකයි එක බිංදුවකුයි කපන්න ඍණ 3ට 10. ඒ කියන්නේ කීයද එන්නේ? 250යි ජූල් නේ. ශක්තිය අපි ජූල් වලින් තමයි මනින්නේ. හරි මේ වගේම අමතක වේවා. හරි. ඉස්සරහට අපිට ශක්තිය මේ කොටසේදී කාර්ය ශක්තිය ක්ෂමතාවය කොටසේදී ඔය වගේ ඕවා තියෙනවා ඉගෙන ගන්න දැනට අවශ්‍ය නැහැ. හරි. මේ වගේ මේ අමතර ඒවා අහන්නත් පුළුවන් නේ ගණන් වල. හරි. ඊට පස්සේ දැන් අපි බලමු මේ වගේ අවස්ථාවක්. ඔන්න දැන් වස්තුවක් තමයි තිරස් පුෂ්ඨයක් දිගේ කිසියම් ප්‍රවේගයකින් චලිත වෙමින් එනවා. හරි ඒකාකාර ප්‍රවේගකින් හරි කිසියම් ප්‍රවේගයකින් හරි එනවනේ. හරි. සුමට තිරස් පුෂ්ඨය. දැන් ඉතින් මෙන්න වස්තුව තප්පරයට මීටර 10ක ප්‍රවේගයෙන් එමින් ඉන්නවා. මේ පැත්තට. ඔහොම එද්දී අපි මේ අතට යොදනවා ළමයි අර නිව්ටන් හිතන්න 20ක බලයක්. හරි. ස්කන්ධය ග්‍රෑම් 500යි. වස්තුවේ ස්කන්ධය ග්‍රෑම් 500යි. දැන් වස්තුව ඔහොම එනකොට මේ මොහොතේදී මේ t සමානයි බිඳුව. මේ මොහොතේදී නිව්ටන් 20ක බලයක් යන පැත්තට ප්‍රතිවිරුද්ධව යොදන්නේ. දැන් වස්තුව ඉන්නේ මේ පැත්තනේ. ඔහොම එද්දී මෙන්න මේ ස්ථානයේදී මේ මොහොතේදී ටක් ගාලා අපි නිව්ටන් 20ක් යොදනවා මේ පැත්තට. එතකොට වස්තුව මේ පැත්තට යන එකට බාධාවක් නේ. ඒතර වස්තුවේ ප්‍රවේගය ටික ටික අඩු වෙලා ඒ කියන්නේ මන්දනය වෙලා මෙයා අවසානයේ නිශ්චලතාවයටපත් වෙනවා. මේ ඔය නිව්ටන් 20ක බලය යටතේ. ඔන්න ඔතන දෙනකන් අපි ගාන හදමු. ආපු අර නිශ්චලතාවයටපත් වෙද්දී ආපු විස්ථාපනයේ දුර s හරි t සමානයි මොකක් හරි කාලයක් නේ. t සමානයි කිසියම් කාලයක්. හරි. ප්‍රොමිලක් ගන්න එක දැන් වස්තුව ගමන් කරන දැන් ඔය කාලය තුල වස්තුව ගමන් කරන තරණය. ඇත්තටම මෙතන මන්දනයක් එන්න බලමු හදලා ඔන්න බලන්න. අපි දැන් ප්‍රොමිලක් ගන්න එක වස්තුවේ තරණය. ඇත්තටම මන්දනයක් නෙන්නේ. හරියට මන්දනයක් එනවා බලන්න. වස්තුවට දාන්න යන පැත්තට ඔන්න බලන්න වස්තුවට යන පැත්තට f සමානයි මේ තමයි හැමතිස්සෙම දාන්නේ. f කියන්නේ සම්ප්‍රයුක්ත බලයේ යන පැත්තට තියෙන බල දාන. දැන් වස්තුව යන්නේ මෙහාටනේ. එහාට බල එකක්වත් නැහැ. ඊට ප්‍රතිවිරුද්ධව තියෙන බල ඍණ. මේ 20 දාන්න ඕන ඍණ කියලා. මොකද කලින් ගානෙත් මතකයි මේ පැත්තට බල දාන වස්තුව යන පැත්තට තියෙන බල දාන ඊට ප්‍රතිවිරුද්ධව තියෙන බල ඍණ 20 දාන්න ඕන. ස්කන්ධේ ග්‍රෑම් 500 1000න් බෙදනවා කියන්නේ 10 ඍණ 3න් වැඩි කරන්න කිලෝග්‍රෑම් කරන්න. මෙයා යන තරණය පොදුවේ තරණයනේ කියන්නේ. අර උතන මන්දනයක් කියන්නේ බලන්නකො. මෙතන ඒකට ඔයගොල්ලන්ට වෙනවා ඍණ 20. හරිද? මෙතන 0.5ක් වෙනවා 1000න් බෙදුවහම 500 නේ. හරි 0.5 වතාවක් a. 0.5න් බෙදන්න 20 ඍණ දශම මෙතන ඍණ 20 0.5න් බෙදුවහම 200ට 5යි නේ. හරි 200ට 5යි කියන්නේ කීයද? හරි 200 බෙදීම 5. 200 බෙදීම 5ක් එන්නේ. ඒ කියන්නේ 40යි නේ. ඍණ 40ක් කියලා එන්නේ අපිට බලන්න. අතක තරණයක් ඍණ කියන්නේ ළමයි මන්දනයක් නේ. දැක්කද? එහෙනම් මේ වස්තුව දක්වන මන්දනය ඍණ 40යි. හරිද? මන්දනය 40යි. තරණය ඍණ කියන්නේ මන්දනයක්. ඊට පස්සේ මම අහනවා මෙයා නිශ්චලතාවයටපත් වෙද්දී හරිද කොච්චර කාලයක් යනවා නිශ්චලතාවයටපත් වෙන්න ගත වන කාලය. දාන වස්තුවට v සමානයි යොදන a. අවසාන ප්‍රවේගය බිඳුවයි ආරම්භක ප්‍රවේගය 10යි. මන්දනය කීයද? ඍණ 40යි. ඍණ දාන්න මන්දනයක් t. ඍණ 40යි t මේ පැත්තට ගන්න ධන 40යි t සමානයි 10යි. t සමානයි 10 බෙදීම 40යි. ඒ කියන්නේ 4න් එකයිනේ. 4න් එක දශම කරොත් 0.25යි තප්පර වර්ගයට මෙතන මේ තප්පරනේ. තප්පර 0.25ක කාලයක් තමයි නිශ්චලතාවයටපත් වෙන්නේ යන්නේ. තප්පර 0.25යි. හරි මෙතන s කියන්නේ තප්පර. හරි. දැන් තප්පරයකින් 4න් පංගුවක් තමයි යන්නේ. ඊට පස්සේ නිශ්චලතාවයටපත් වෙද්දී වස්තුව චලිත වූ දුර. හරි. වස්තුව චලිත වෙච්ච දුර ඔයගලන්ට දාන්න පුළුවන් ඕනම චලිත සමීකරණයක්. මම s සමානයි u ධන v බෙදීම 2යි t දාන්නම්.
u කීයද 10යි. අවසාන ප්‍රවේගය බිඳුවයි නේ. හරි දෙකෙන් බෙදලා මෙතන t කියන්නේ ඕනනම් දශම වලින් දාන්නත් පුළුවන් නැත්නම් 4 වෙනි එකයි. මෙතන 10 බෙදීම 2 5යි. 5 වරක් 4න් එකනේ. 10 දෙකෙන් බෙදුවාම 5යි 4න් එකෙන් නැත්නම් දශම 2යි 5න් වැඩි කරන්න 5. ඒ කියන්නේ මෙතන 5 4න් බෙදුවත් හරි 1යි දශම කීයද? 2යි 5යි මීටර. වස්තුව නිශ්චලතාවයටපත් වෙද්දී මෙතන ඉඳන් මෙතෙන්ට ආපු දුර. හරිනේ. හරි වගේ ගණන් හදා ගන්න පුළුවන් වෙන්න ඕනේ. හොඳයි. ඊට පස්සේ අපි ළමයි මේ ගැන මම කිව්වා ආනත බල යොදන අවස්ථා තියෙනවා. හරි ආනත බල දැන් මේවා ගොඩක් බහුවර්ණ වලට එහෙම එනවා හතනා ගණන් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. දැන් හිතන්න වස්තුවක් මත මේ වගේ දැන් ආනත බලය දුන්නොත් මොකද කරන්න ඕනේ? දැන් මෙන්න වස්තුවක් තියෙනවා. හරි. දැන් මෙන්න වස්තුවක් මත මේ විදිහට නිව්ටන් කීයක හරි බලයක්. හරි ආනතව වේදෙනවා. හරි දැන් මෙතන කෝණයේ අංශක 30යි මේක 60යි. හරි. එතකොට මේ වෙලාවේ අපි ගත්තොත් මේ බලය නිව්ටන් 10යි. හරි ස්කන්ධ මොකක් හරි ස්කන්ධයක්. නැත්නම් මෙතන මම සාධාරණ මොකක් හරි බලයක් දාන්නම් සංකේත වලින් හදමු p කියන බලයනේ. හරි ඊට අමතරව තව ඕනනම් මේ පැත්තට තිරස් බලයක් තියෙනවා මොකක් හරි. හරි නිව්ටන් 10 නිව්ටන් 20ද. නිව්ටන් 20ද. හරි මේ පැත්තට තියෙනවා බලයක් නිව්ටන් 8ද. හරි මේක නිව්ටන් 10 කියලා අපි ගමු එහෙම. සංකේත වලින් දාලා ගන්නත් පුළුවන්. හරි. දැන් මේ වෙලාවේ වස්තුවේ ස්කන්ධය මොකක් හරි මම දෙන්නම්. හරි ග්‍රෑම් 800යි. නැත්නම් ග්‍රෑම් අපි ගමු 400යි කියලා. වස්තුවේ ස්කන්ධනේ. හරි. දැන් බලන්න ඕගොල්ලෝ වස්තුව මත දැන් අපි බලන්න ඕනේ එක්ක මෙහාටද යන්නේ මෙහාට නේ. සම්ප්‍රයුක්ත බලය බලමු. පේනවා පැහැදිලිව මේ පැත්තට තමයි එන්නේ නේ. මේ ආන්ත බල තිබ්බොත් ළමයි විභේදනය කරගන්න ඕනේ. මම ඕන තවත් එකක් දාන්නම් මෙහෙම. මේ විදිහට දැන් අපි හිතන්නකෝ ආනත බල තියෙනවා නම් විභේදනය කරගන්න වෙනවා. හරි මෙතනත් ඕන අංශක 60යි කියලා ගන්නම්කෝ. පිටසත් එක ඕනේනේ. අංශක 60කින් ආනත බලයක් තව. හරි. මේ බලය නිව්ටන් 12යි. නිව්ටන් 12යි. හරි. පිටසත් එක්ක වස්තුව මත ක්‍රියාත්මක වෙනවා අංශක 60ක කෝණයකින් නේ. හරි. දැන් එතකොට දැන් මේ කැඩි ගහලා තියෙන සිරස් රේඛා. දැන් ඕගොල්ලෝ වස්තුවට දැන් x සමානයි m දාද්දි ළමයි අපි බලන්න ඕනේ වස්තුව යන පැත්තේ තියෙන බල තමයි වැදගත් වෙන්නේ. යන පැත්ත ඔස්සේ තියෙන බල. මේ පැත්තට හෝ මේ පැත්තට බල ගන්න ඕනේ. දැන් ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ මේ වගේ වෙලාවක ආර්ථ බල තිබ්බොත් ළමයි මේ බල විභේදනය කරගන්න. ඒතකොට මේ 10 විභේදනය කරොත් ඕගොල්ලෝ දන්නවා දෛශික පාඩමේ ඉගෙන ගත්තා. කියන්නේ මේ තනි බලය වෙනුවට අපිට එකිනෙකට ලම්බක බල සංරචක දෙකක් දාගන්න පුළුවන්. කිසිදු ගැටලුවක් නැහැ. මොකද මෙයාගෙන් ඉටු කරන දේම මේ තනි බලයෙන් ඇති කරන භෞතික ප්‍රතිබලයම එයාගේ සංරචක දෙකෙන් ඇති කරනවා. ඒතර මෙයාවයි සලකන්න ඕනේ නැහැ. නේ අපි ගණන් වල ඒකෙන් කරන්නේ ආර්ථ දෛශික විභේදනය කර ගන්නවා. කෝණේ ගෑවිච්ච පැත්තට ඉන්නේ ළමයි 10යි cos 60 නේ. අනිත් පැත්තට මේ ඊතල දාන්න නැහැ. ඊතලේ දැන් මේක වෙතට නම් මේ දෙකේ ඊතලත් වෙතට එන්න ඕනේ. අනිත් පැත්තට එන්නේ 10යි sin 60. ඒ කෝණේ ගෑවිච්ච පැත්තට cos නේ. මෙතන මේ බලය විභේදනය කරොත් කෝණේ ගෑවිච්ච පැත්තට මේ පැත්තට එන්නේ 12යි cos අංශක 60. අනිත් පැත්තට එන්නේ 12යි sin අංශක 60. හරිනේ. දැන් අපිට වස්තුව යන්නේ මේ පැත්තටනේ. බලන්න මේ පැත්තට යනවා තමයි එන්නේ. මොකද මේ පැත්තට සම්ප්‍රයුක්ත බලය වැඩි. ඔන්න බලන්න. දැන් අපි වස්තුවට ඔන්න බලන්න x සමානයි m දාද්දි වස්තුවට යන පැත්තට බලමු මොන පැත්තටද යන්නේ කියලා බැලුවේ. මේ පැත්තට වෙයි කියලා කියන්න පුළුවන් කොහොමද? මේ පැත්තට බල දානනේ. ඒතර 20 කියන බලය ළමයි ධන බලයක්. ඊට පස්සේ 10යි cos 60 කියන බලය ධන බලයක්. ඔන්න මේ පැත්තට බල සංරචකයේ ඉන්නේ 10යි cos 60යි කොහොමද 20ක් තිබ්බා. ප්‍රතිවිරුද්ධව බල ඍණ 8. සහ මෙතනින් ආපු 12යි cos 60යි කියන බල සංරචකයේ සමානයි ස්කන්ධයේ ග්‍රෑම් 400 කිලෝග්‍රෑම් කරන්න ඕනේ. ත්වරණය හෝ මන්දනය මොකක් හරි හරි යන පැත්තට. අනේක පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ. ඒතර මේ සිරස් සංරචක ළමයි අහු වෙන්නේ නැහැ නේ. දැන් වස්තුව යන්නේ මේ පැත්තටනේ. ඒක ලම්බක බල සංරචක අහු වෙන්නේ නැහැ f සමානයි m දාද්දී. වස්තුවකට f සමානයි m දාද්දී ඊට ලම්බක බල අහු වෙන්නේ නැහැ. අපි වස්තුවකට කිසියම් දිශාවක් ඔස්සේ f සමානයි m දාද්දී ලම්බකව තියෙන බල සංරචක අහු වෙන්නේ නැහැ. මතක තියාගන්න. ඒක මේක සුළු කරලා ගන්න හැකිනේ. 20 ධන 10යි cos 60 කියන්නේ දෙකෙන් එකයි භාගයයි. හරි මෙතන ඍණ 8 මෙතන ඍණ 12යි cos 60යි කියන්නේ දෙකෙන් එකයි. මෙතන කී දෙන්නේ? ඒකට දශම 4යි නේ. දශම 4 වතාවක් a. මෙතන ඔයගලන්ට පේනවා දෙකට දෙවරක් 1යි 10ට දෙවරක් 5යි. මෙතන දෙකට දෙවරක් 1යි 12ට දෙවරක් 6යි. මෙතන 20ක් එනවා. මෙතන කී දෙන්නේ? ධන 5 වරක් 1 5යි ඍණ 8යි. මෙතන 6 වරක් 1
ඍණ 6ක් එන්නේ. මේ පැත්ත 0.4යි. දැන් මෙතන ඔයගොල්ලන්ට සුළු කරන්න පුළුවන් 20යි 5යි 25යි. නේ 25ක් වෙනවා. අඩු කරන්න ඕනේ 8යි 6යි 14ක්. සමානයි. නේ සමානයි කීයද? සමානයි 0.4යි. 25න් 14ක් අඩු වුණාම කීයද? 11යි නේ. 11 සමානයි 0.4යි a. ඔතනින් ඔයගොල්ලන්ට a ගන්න පුළුවන් 11 බෙදීම කීයද? 0.4යි. හරි තප්පර වර්ගයේ මීටර උඩ යටයි 10න් වැඩි කරොත් කීයද? 110 යට 4යි. නේ 110 දෙකෙන් බෙදුවොත් 55යි නේ. 4ෙන් බෙදලා 10 දෙකෙන් බෙදන්න බෑනේ. 55 ආයෙ දෙකෙන් බෙදුවොත් කීයද? හරි 20. මෙතන ගත්තොත් 7.5ක් එන්නේ. වස්තුව මේ වෙලාවේ යන ත්වරණය මේ පැත්තට නේ. අන්න ආර්ධ බල තිබ්බොත් විභේදනය කරලා අරන් f සමානයි m දාන්න තියෙන්නේ. හොඳයි. ඉතින් මේ වගේ ගණන් ඕගොල්ලන්ට හදන්න තියෙනවා. හරිද? වරද්ද ගන්නේ නැතුව ගන්නට හදන්න. හරි. ඊට පස්සේ නිව්ටන්ගේ අපි තුන්වන නියමයට ඇවිල්ලා ඊට පස්සේ බල වර්ග ගැන කතා කරන්න තියෙන්නේ. හරිද? ඉතින් මේකේ දැන් ඔයගලන්ට ඕනම අවස්ථාවක f සමානයි m දාන්න තියෙන්නේ. හරි දැන් වස්තුවක් මත මේ විදිහට බල තියෙන්න පුළුවන්. හරි නිව්ටන් 20යි. හරි නිව්ටන් 10යි. මේ පැත්තට නිව්ටන් 5යි. මේ ආර්ධ බල තිබ්බොත් විභේදනය කරලා ගන්න නේ. ස්කන්ධේ මොකක් හරි ග්‍රෑම් හරි 600ක් හරි ග්‍රෑම් 600යි. එතකොට මෙයා යන ත්වරණය එනම් මේ කරන්න තියෙන්නේ ඕගොල්ලන්ට f සමානයි m දාන එකනේ. හරි වස්තුව යන පැත්තට f සමානයි m දාන්න තියෙන්නේ. ඒක වස්තුවට අපි දන්නා මේ පැත්තට යන්නේ f සමානයි m දාන්නයි තියෙන්නේ. ලොකු දෙයක් නෙමෙයි. ආනන්ද බල තිබ්බොත් විභේදනය කරලා ගන්න. සංරචක. අර යන පැත්තට ලම්බක බල සංරචක අහුවෙන්නේ f ට දාද්දි. f කියන්නේ සම්ප්‍රයුක්ත බලයනේ. එතකොට යන පැත්තට තියෙන බල දාන්න. ඒක 20 කියන බලය දාන්නේ නිව්ටන්. 10 කියන එකත් දාන්න. අනිත් පැත්තට තියෙන බල ඍණ 5 කියන එක ඍණ බලයක්. නේ ස්කන්ධේ ග්‍රෑම් 600 හැමතිස්සෙම කිලෝග්‍රෑම් කරන්න මතක තියාගන්න යන තරණේ 20යි 10යි 30යි 5ක් අඩුනම කීයද? 25යි නේ. මෙතන 0.6ක් එන්නේ. මතාවක් ඒ. ඉතින් 25 බෙදීම 0.6 තරණය ඒ කියන්නේ 250 බෙදීම 6යි. තප්පර වර්ගයට මීටර දශම කරලා ගත හැකිනේ. පැහැදිලිනේ. හොඳයි. දැන් ඊට පස්සේ තමයි බලමු නිව්ටන්ගේ තුන්වන නියමය. හරි. නිව්ටන්ගේ තුන්වන නියමය බලමු. පැහැදිලි. දැන් නිව්ටන්ගේ තමයි තුන්වන නියමය. දැන් අපි නියම දෙකක් කතා කරා. ඊට පස්සේ තුන්වන නියමය. හරිද? නිව්ටන්ගේ තුන්වන නියමයෙන් කියවෙන්නේ තමයි මේ බල ඇතිවන ආකාරය. ඒ කියන්නේ හැමතිස්සෙම බල ඇති වෙන්නේ මේ ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව වශයෙන්. action reaction. කිසියම් බලයක් ඇති වුණොත් ඒකේ ප්‍රතික්‍රියාවක් තියෙනවා. අපි හොඳ උදාහරණයක් ගමු මේ වගේ. හරිද? ඕනම තැනක බල ඇති වෙන්නේ මේ ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව වගේ. හරිද? ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව ලෙස බල හැමතිස්සෙම යුගලයක් පවතිනවා. දැන් හිතන්න මේ වගේ මොකක් හරි වස්තු දෙකක් අපි ඇවිල්ලා හැප්පෙන අවස්ථාවක් හිතමු. හරි මොනවා හරි වස්තු දෙකක් ඇවිල්ලා මොහොන්ට මොහොන්ලා හැප්පෙනවා. මේ A වස්තුව හරි ඊට B වස්තුව තමයි අනිත් එක්කෙනා. හරි. මේ B වස්තුව. හරි මොකක් හරි වාහන දෙකක් නේ වස්තු දෙකක් ඇවිල්ලාම හැප්පෙනවා. හරි මෙයා මෙහාට එනවා මෙයා මෙහාට එනවා. දැන් මේ හැප්පෙද්දි ළමයි අපිට මේ වස්තු දෙක අතර ඇතිවන බල ලකුණු කරන්න පුළුවන් මෙහෙම. දැන් A වස්තුව හදන්නේ B ව මෙහාට තල්ලු කරන්න. A ගෙන් B මත බලය මේ පැත්තට. අපි ඒක අංකණය කරනවා RAB කියලා. හරි? RAB එහෙම මතක තියාගන්න ඕනේ දැන්. A ගෙන් B මත ඇතිවන බලය මේ පැත්තට. හරි අපි ඒක හිතන්නකෝ ක්‍රියාව ලෙස ගත්තා කියලා. ඒ වගේම දැන් A B ව මෙහාට තල්ලු කරද්දී B නිකන් ඉන්නේ නැහැ. B හදන්නේ A ව මෙහාට තල්ලු කරන්න. B ගෙන් A මත බලය මේ පැත්තට. අපි ඒක RB ලෙස ලකුණු කරමු. ඕක අපි හඳුන්වනවා ප්‍රතික්‍රියාව කියලා. ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව. දැන් එතකොට නිව්ටන්ගේ තුන්වන නියමයෙන් කියවෙන්නේ සෑම බලයකටම හරිද ඊට විශාලත්වයෙන් සමාන වූද දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූද ප්‍රතික්‍රියාවක් තියෙනවා. හරි? ප්‍රතික්‍රියාවක් නැත්නම් ප්‍රතික්‍රියා බලයක් තියෙනවා. හරිද? සෑම බලයක් ගත්තොත් හරි ඕනෑම සෑම බලයකටම හිතන්න මේ බලය කියලා. මේ බලයට විශාලත්වයෙන් සමාන වූද දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූද ප්‍රතික්‍රියා බලයක් තියෙනවා. හරි ඕක තමයි නිව්ටන්ගේ තුන්වන නියමයෙන් කියවෙන්නේ. ඒතර නිව්ටන්ගේ තුන්වන නියමයට අනුව කියවෙන වැදගත්ම දේ තමයි ළමයි සෑම විටම බල පවතින යුගල වශයෙන්. එකක් ක්‍රියාව අනිත් එක ප්‍රතික්‍රියාව. action reaction නේ. ගහුවොත් ගහනවා වගේ නේ. වැන්නොත් බයිනවා. හරි සෑම විටම බල ඇති වෙද්දි ළමයි ඒ බලය තනි බලයක් වශයෙන් තියෙන්නේ නැහැ.
ඒ බලයට විශාලත්වයෙන් සමාන වූ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූ. දැන් මේ බලයට මේ බලය විශාලත්වයෙන් සමානයි. ක්‍රියාවයි ප්‍රතික්‍රියාවයි විශාලත්වයෙන් සමානයි. හැබැයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. එකම රේඛාවක ඇති වෙන්නේ. ඒ බල දෙක ස්පර්ශව තියෙන්නත් පුළුවන්, දුරස්ත බල වෙන්නත් පුළුවන්. මෙතන නම් ස්පර්ශ වෙලා වගේ තියෙන්නේ. ඒ බල දෙක හැමතිස්සෙම ළමයි වස්තු දෙකක් මත ක්‍රියාත්මක වෙනවා. තනි වස්තුවක් මත ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව තියෙන්නේ නැහැ. දැන් මේ වස්තුව මත තමයි ක්‍රියාව තියෙන්නේ. අනිත් වස්තුව මත තමයි ප්‍රතික්‍රියාව තියෙන්නේ නේ. එහෙනම් නිව්ටන්ගේ තුන්වෙනි නියමය ලියන්නේ කොහොමද? සෑම බලයකටම විශාලත්වයෙන් සමාන වූද දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූද ප්‍රතික්‍රියා බලයක් තියෙනවා. ඔක තමයි නිව්ටන්ගේ තුන්වෙනි නියමය. ඒකේ ලක්ෂණ මොනවද? ක්‍රියාව සහ ප්‍රතික්‍රියාවේ ලක්ෂණ. ක්‍රියා බලය සහ ප්‍රතික්‍රියා බලයේ ලක්ෂණ ගත්තොත් විශාලත්වයෙන් සමානයි. දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. එකම රේඛාවක තියෙන්නේ. එකම රේඛාවක තියෙන්නේ. ස්පර්ශ වෙලා තියෙන්නත් පුළුවන් බල දෙක, දුරස්ත වෙලා තියෙන්නත් පුළුවන්. දුරස්ත වෙන ඒවා පෙන්වන්න උදාහරණයක් එක්ක දුරස්තව තියෙන්නත් පුළුවන් බල දෙක. හරි එකම රේඛාවක අනිවාර්යයෙන්ම වස්තු දෙකක් මත ක්‍රියාත්මක වෙනවා. වස්තු දෙකක් මත ක්‍රියාත්මක වෙන්නත් ඕනේ. හරි ඒක තමයි නිව්ටන්ගේ තුන්වෙනි නියමයෙන් අපිට දැනගන්න තියෙන්නේ. දැන් ළමයි අපි මේකේ දැන් ඉගෙන ගන්නවා මේ බලවල බල වර්ග. හරිද? බලවල යාන්ත්‍රික ස්වරූප. අද මම මේකේ දෙකක් කතා කරනවා. ඊළඟ වීඩියෝස් වලින් ඉතුරු බල සහ විශේෂ අවස්ථා ගැන අන්තිමට වීඩියෝයක් කරනවා. දැන් ඊළඟ වීඩියෝ එකේ මම කරන්නේ බලවල ස්වරූපවල අපිට බල වර්ග තියෙනවා 4ක් කතා කරන්න. පළවෙනි එක තමයි මේ වස්තුවක බර කියන බලය. නැත්නම් ගුරුත්වාකර්ෂණ බලය. අපි මුලින්ම දැන් අද කතා කරන්නේ මේ වීඩියෝ එකේ මේ ගුරුත්වාකර්ෂණ බලය. ගුරුත්වාකර්ෂණ බලය. නැත්නම් අපි මේකට කියනවා බර කියලා. අපි ඔක W වලින් අංකණය කරනවා. ඊට පස්සේ දෙවෙනි බලය තමයි මේ ප්‍රතික්‍රියා බලය කියන්නේ. ක්‍රියාව ප්‍රතික්‍රියාව කියන එක නෙමෙයි. මේ අභිලම්බ ප්‍රතික්‍රියා බල. වස්තු දෙකක් ස්පර්ශ වෙලා තෙරපුණොත් හට ගන්නා බල අපි ඒවට කියනවා අභිලම්බ ප්‍රතික්‍රියා බල. ඊට පස්සේ අපි කම්බියක් හරි තන්තුවක් හරි ඇද්දොත් ඒකේ ඇති වෙන්නේ ආතති බල. දැන් ඊළඟ වීඩියෝ එක මම කරන්නේ ආතති බල සම්බන්ධයෙන් තමයි කතා කරන්නේ. ඊට පස්සේ තව තියෙනවා අපි කිසියම් පුෂ්ඨයක් මත තව පුෂ්ඨයක් යද්දී රළු පුෂ්ඨ අතර ඇති වෙනවා ඝර්ෂණ බල. ඊළඟ වීඩියෝ එකේ ඝර්ෂණ බල ගැන කතා කරනවා. අන්තිම වීඩියෝ එකේ නිව්ටන් නියම වල හතරවෙනි වීඩියෝ එක කරන්නේ මේ විශේෂ අවස්ථා. නිව්ටන් නියම අපි යොදන විශේෂ අවස්ථා තියෙනවා. හරි එක එක වාහන වල චලිත කතා කරන්න තියෙනවා. හරි එක එක තෙරපුම් තරාදි පාඨාංග ගැන කතා කරන්න තියෙනවා. විශේෂ අවස්ථා කිහිපයක්ම තියෙනවා කතා කරන්න. හොඳයි. පිළිවෙලට අපි ඒක ඉගෙන ගමු වීඩියෝස් කරා. හරි. දැන් මේකේ දැන් ගුරුත්වාකර්ෂණ බලය කියන්නේ තමයි ඔයගොල්ලෝ දන්නවද මේ පොළොව ඕනම ග්‍රහ වස්තුවක් වටා ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් තියෙනවා. අපිට වෙනම පාඩමකුත් තියෙනවා. දැන් මේ තියෙන පොළොව පෘථුවිය. මේ පෘථුවිය වටා ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් තියෙනවා. කිසියම් සීමාවක් දක්වා. එතනින් පස්සේ අභ්‍යවකාශනය අහුවෙන්නේ නැහැ. දැන් පොළොව මත ගත්තොත් මේ පොළොව සමීපේ ගුරුත්වාකර්ෂණ ත්වරණය 9.81යි නේ. නැත්නම් අපි ගණන් වල 10 කියලා ගන්නවා. ගුරුත්වාකර්ෂණ ත්වරණය. ඔක තමයි ඈතට යන්න ගුරුත්වාකර්ෂණ ත්වරණය අඩු වෙනවා. ඔව් ඊළඟ අන්තිමට ගුරුත්වාකර්ෂණේ බිඳුවක් වෙනවා. අපි වස්තුවක් මොකක් හරි තිබ්බොත් ළමයි. හරි දැන් වස්තුවක් තිබ්බොත් මේ විදිහට කිසියම් තැනක වස්තුවේ ස්කන්ධයෙන්. ඒතර මේ පෘථුවියෙන් පොළවෙන් ඇති කරන ආකර්ෂණය දැන් අපි දන්නවා මේ ඕනම වස්තුවක් මත පොළවෙන් ආකර්ෂණ බලයක් ඇති කරනවා. නේද? මේ පෑන මත ඕනම මේ දින හැම වස්තුවක් මතම පොළවෙන් ඇති කරන ආකර්ෂණ බලයට අපි කියනවා ගුරුත්වාකර්ෂණ බලය. ඒවත් වස්තුවේ බර කියලා. මේ පොළවෙන් මේ වස්තුව මත ඇති කරනවා බලයක් පහළට. ඒක තමයි වස්තුවේ බර. ඒක අපි ගන්න ළමයි වස්තුවේ ස්කන්ධේ ගුණ කරනවා මේ හරියේ තියෙන ගුරුත්වජ තරණය. එහෙනම් වස්තුවක බර ගන්නේ කොහොමද? වස්තුවක බර ගද්දී වස්තුවේ ස්කන්ධය අපි ගුණ කරනවා ඒ වස්තුව තබා ඇති හරියේ තියෙන ගුරුත්වජ තරණය. ගුරුත්වාකර්ෂණ තරණය. නැත්නම් ගුරුත්වජ ත්වරණයෙන් වැඩි කරා නම් හරි. ඒතර වස්තුවක ළමයි ස්කන්ධය කියන එක වෙනස් වෙන්නේ නැහැ. වස්තුවක් හැදිලා තියෙන පදාර්ථ ප්‍රමාණය තමයි වස්තුවක ස්කන්ධය කියන්නේ. ඒතර වස්තුව ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ කොහාට අරන් ගියත්. පොළොව මත තිබ්බත්, උඩට අරන් ගියත්, හඳට අරන් ගියත් වස්තුවක ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ. හරි? ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ. අපි අවස්ථිතික ස්කන්ධ කියලාත් කියනවා. හැබැයි වස්තුවක බර කියන එක ළමයි තැනින් තැනට වෙනස් වෙනවා. දැන් මේ පොළොව සමීපයේ අපි දැන් හිතන්නකෝ කිලෝග්‍රෑම් මෙතන දෙකක ස්කන්ධේ. එතකොට මෙයාගේ බර කීය දෙන්නේ ස්කන්ධ කිලෝග්‍රෑම් 2 වැඩි කරන්න ස්කන්ධ කිලෝග්‍රෑම් වලින් දාන්න ඕනි. තරණය මේ හරියේ 10යිනේ. ගුරුත්ව තරණය පොළොව සමීපේ. හරි මගේ 9.8 ඒකයි අපි 10 කියලා ගන්නවා. දැන් ඔය වස්තුව ළමයි අපි හඳට අරන් ගියොත් නේ. හඳට අරන් ගියොත් නේ ඔයගොල්ලෝ දන්නවා හඳ මත ගුරුත්වජ තරණයේ පෘථිවි පෘෂ්ඨයේ මත ගුරුත්වජ තරණයෙන් 6න් පංගුවක්.
නේ හඳ මත ඒ කියන්නේ හඳේ අපි ඇවිදිද්දී එන අඩු ගුරුත්වාකර්ෂණයක් තියෙන. ඒක අපි කකුල ඉස්සුවම ටිකක් උඩට යන්නේ. අර හඳෙන් ඇති කරන ආකර්ෂණය ගොඩක් අඩුයි. හඳ මත ගුරුත්වාකර්ෂණය අඩුයි නේ. දැන් බ්‍රහස්පති ග්‍රහ ලෝකයට ගියොත් එහෙනම් මොකද වෙන්නේ? බ්‍රහස්පති ග්‍රහ ලෝකයේ මත නිකන් ඇවිදිනවා තියා හිතන්නවත් බෑ. බ්‍රහස්පති මත ළමයි ලොකු ගුරුත්වාකර්ෂණයක් තියෙනවා. පෘථිවිය මත ගුරුත්වාකර්ෂණයට වඩා වැඩි ගුරුත්වාකර්ෂණයක් තියෙනවා බ්‍රහස්පති ග්‍රහ වස්තුව මත. නිකන් අපි අර මඩවලක එරුණාම ඇවිදින විදිය තේරෙනවනේ. මේ කකුල අමාරුවෙන් උස්සලා ගන්න උඩට නේ. හරි අමාරුවෙන් මඩවලක එරුණාම යන විදිය වගේ තමයි බ්‍රහස්පති ග්‍රහ ලෝකයේ මත ඇවිදින්න වෙන්නේ. අඩු ගුරුත්වාකර්ෂණයක් තිබ්බොත් අපි කකුල උස්සද්දි ගොඩාක් උඩට යනවා. ආයි පාත් වෙනවා නේ. හරි හඳ මත දැකලා දිනවනේ ඔයගොල්ලෝ යන විදිය. හරි. එතකොට මේ වගේ අවස්ථා වැදගත්. දැන් හඳ මත ගුරුත්වාකර්ෂණය එතකොට 10න් 6න් පංගුවක් නේ. එතකොට 1.6 ඔහම එන්නේ නේ. තප්පර වර්ගයට මීටර ගුරුත්වාකර්ෂණය මේකකේ. හරිද? තප්පර වර්ගයට මීටර. එතකොට දැන් මේ කිලෝග්‍රෑම් දෙකක ස්කන්ධය හතර අරන් ගියොත් බර වෙනස් වෙනවා. එතකොට අපි වැඩි කරන්නේ හඳ මත ගුරුත්වාකර්ෂණය. ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ. දෙවරක්. එතකොට හඳ මත ගුරුත්වාකර්ෂණය 1.67. එතකොට බර අඩු වෙනවා නේද? අභ්‍යවකාශ අරන් ගියොත් ඔය වස්තුවම අභ්‍යවකාශ කරා යනවා. අභ්‍යවකාශ ගුරුත්වාකර්ෂණය බිඳුවක් වුණාම අභ්‍යවකාශයේදී මෙයාගේ බරක් ඉන්නේ නැහැ එතකොට නේ. මොකද බර බිඳුවක් වෙනවා. ස්කන්ධය දිනනවා. ගුරුත්වාකර්ෂණය බිඳුවක් වුණාම නේ ස්කන්ධය වැඩි කරන්න ගුරුත්වාකර්ෂණය බිඳුවෙන්. එතකොට බිඳුවයි බර. ඒකයි අභ්‍යවකාශ වස්තුව අපි ගිහිල්ලා අතෑරියාම එතනම තියෙන්නේ. අර බරක් තිබ්බොත් තමයි වස්තුව පහළට එන්නේ. පොළොව දෙසට නේ. පැහැදිලිද? ඉතින් ළමයි දැන් මේ බලය ගත්තොත් නිව්ටන්ගේ තුන්වන නියමයට අනුව තමයි බල ලකුණු කරන්නේ. බල ඇති වෙන විදිය පැහැදිලි කරේ නිව්ටන්ගේ තුන්වන නියමය. ඒතකොට මේ පොළවෙන් මේ වස්තුව මත ඇති කරන බලය තමයි මේ තියෙන්නේ. පොළවෙන් මෙයාව මෙහාට අදිද්දී ඇති කරද්දී ආකර්ෂණය කරද්දී මෙයාගෙනුත් පොළොව මත ඇති වෙනවා බලයක් උඩට. අන්න දුරස්ත බලයක් ළමයි mg. හැමතිස්සෙම ළමයි බල ඇති වෙන්නේ යුගල වශයෙන්. තනියෙන් බලයක් තියෙන්නේ. ඒ බල දෙක අපි එකක් නම් කරනවා ක්‍රියාව අනිත් එක ප්‍රතික්‍රියාව. දැන් පෘථිවියෙන් මෙයා පහළට අදිද්දී මේ බලයෙන් මෙයා පෘථිවිය ඉහළට අදිනවා. එහෙම කියලා පොළොව උඩට එන්නේ නැහැ. පොළොව කියන්නේ ලොකු ස්කන්ධයක් නේ. මෙයා තමයි පහළට එන්නේ නේ. හැබැයි මේ විදිහට තමයි බලය ඇති වෙන්නේ. වස්තුවේ පොළොව මත ඉහළට බලයක් ඇති වෙනවා. පොළොවෙන් වස්තුව මත පහළට බලයක් ඇති වෙනවා. දැන් බලන්න මේ බල දෙක තමයි දුරස්ත බල දෙකක්. හැබැයි ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව වස්තු දෙකක් මත විශාලත්වයෙන් සමානයි, දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි, එකම රේඛාවක. හැබැයි දුරස්ත බල එක් ගැටලුවක් නැහැ. තේරෙනවද? ඔන්න අපිට ගුරුත්වජ බලය යටතේ වස්තුවක බලය, වස්තුවක මේ බර කියන එක නැත්නම් ගුරුත්වාකර්ෂණ බලය. ඔය ටික තමයි කතා කරන්න තියෙන්නේ. ඒ ටික වැදගත්. හරි. ඊළඟට දැන් අපි දෙවෙනි බලය ගැන කතා කරමු. මේකේ ලොකුට ගණන් හදන්න දෙයක් නැහැ. වස්තුවක බර යටතේ. පළවෙනි බලය හරි. දෙවෙනි බලය නිසා අපි කතා කරනවා මොකද්ද? මේ අභිලම්බ ප්‍රතික්‍රියා බලය. නැත්නම් ප්‍රතික්‍රියා බලය කියලා කියනවා. අභිලම්බ ප්‍රතික්‍රියා බලය. මොකක්ද දැන් අභිලම්බ ප්‍රතික්‍රියා බලය කියලා කියන්නේ? අභිලම්බ ප්‍රතික්‍රියා බලය. තමයි විශේෂයෙන් දැන් මේ ස්පර්ශ වෙලා තෙරපි ඇති කුෂ්ඨ දෙකක් ගත්තොත් මොකක් හරි කුෂ්ඨ දෙකක් නැත්නම් වස්තු දෙකක් ස්පර්ශ වෙන්නත් ඕනේ, තෙරපෙන්නත් ඕනේ. එහෙම වුණාම ඒ කුෂ්ඨ දෙක අතර ඇති වෙනවා තමයි ප්‍රතික්‍රියා, අභිලම්බ ප්‍රතික්‍රියා බල. ඒ කියන්නේ මෙන්න මේස කුෂ්ඨයක් මත තියෙනවා මේසය. මේස කුෂ්ඨය මත අපි හිතන්නේ මේ වගේ මොකක් හරි වස්තුවක් තිබ්බොත්. මොකද වෙන්නේ? මේ පෙට්ටියක් මොකක් හරි උන් තියෙනවා. තිබ්බහම හරිද මේ පොළොව තියෙන්නේ. පොළොව. හරි. නැත්තම ගත්තොත් මේකේ බල මොනවද එන්නේ? දැන් එකක් තමයි මේ පෙට්ටිය ස්කන්ධ ඉදන් වෙන් කියලා පොළවෙන් මේ පෙට්ටිය මත ඇති කරන බලය. අපි ලකුණු කරද්දී වස්තුවේ හරි මැදින් ලකුණු කරන්න ඕනේ බලයේ බර කියන බලයේ වස්තුවක. හරි. අභිලම්බ ප්‍රතික්‍රියා බලය අපි R වලින් අංකණය කරනවා. ඒක වස්තුවේ එකක් තමයි බරනේ. මේ බර කියන්නේ මොකද්ද? අර පොළවෙන් ඇති කරන බලය. ස්කන්ධයේ මේ හරි ගුරුත්වාකර්ෂණ G නම් පොළවෙන් ඇති කරන බලය තමයි මේ තියෙන්නේ. ඕකේ ප්‍රතික්‍රියාව තමයි පොළොව මත ඉහළනේ. පොළොව මත ඉහළට ඇති වෙනවා. හරි. ඒක හරි. ඊට පස්සේ ළමයි දැන් මේ පෙට්ටියයි මේ මේස කුෂ්ඨයයි ස්පර්ශ වෙලා තෙරපිලා නෙදීන්නේ. ස්පර්ශ වෙලා තෙරපිලා. එතකොට මොකද වෙන්නේ? දැන් අර ට්‍රොලි දෙකක් අර වස්තු දෙක හැප්පුණා වගේ තමයි නේ. එතකොට වෙන්නේ දැන් මෙයා හදන්නේ පහළට එන්න. මේ පෙට්ටිය පහළට එන්න හදන පහළට එන්නේ නැහැ මේ මේසේ තියෙන හින්දා. එතකොට පෙට්ටියෙන් මේසේ පහළට තල්ලු කරනවා. මේ පෙට්ටියෙන් මේසේ පහළට තල්ලු කරනවා. අන්න. මම මේ ලකුණු කරන්නේ R මොකද්ද? පෙට්ටියෙන් මේසේ මත අභිලම්බ ප්‍රතික්‍රියා බලය. එතකොට පෙට්ටියෙන් මේසේ පහළට තල්ලු කරද්දී මේසෙන් පෙට්ටිය මත බලයක් ඉහළට ඇති කරනවා. මෙන්න R එක. හරි මේව මොකද්ද ලකුණු කරලා තියෙන්නේ? මේ ලකුණු කරලා තියෙන්නේ
මේසයෙන් මේස පුෂ්ඨයෙන් නේ. නැත්නම් මේසයෙන් පෙට්ටිය මත බලය. ඕක හිතන්නකෝ ඇක්ෂන් එක කියලා ක්‍රියාව කියලා හිතන්නකෝ. ඕකේ ප්‍රතික්‍රියාව තමයි මේ තියෙන්නේ. හරි. ප්‍රතික්‍රියාව තමයි මේ තියෙන්නේ. ඒතකොට ඒකල අපි කියන්නේ පෙට්ටියෙන් මේසය මත නැත්නම් මේස පුෂ්ඨය මත බලය බලන්න. අර හැමතිස්සෙම ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව විදිහට තමයි බල ලකුණු කරන්න ඕනේ. ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව. දැන් මෙතන mg සහ mg ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව. පොළවෙන් පෙට්ටිය මත බලය, පෙට්ටියෙන් පොළව මත බලය. හරි බර කියන්නේ ඉතින් අර ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව වගේ එන බල දෙකක්. හරි වස්තු දෙකක් මත තියෙන්න ඕනේ. දැන් මේ r සහ මේ r උත් බලන්න. මේ r එක පෙට්ටිය මත, මේ r එක මේසෙ මත. විශාලත්වයෙන් සමානයි. දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. මේ බල දෙක නම් ස්පර්ශ බල දෙකක්. හරිද? එක වස්තුවක් මත ක්‍රියාත්මක වෙන්නේ නැහැ ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව. සමාන ළමයි හිතනවා ළමයි මේ r එකයි මේ mg එකයි. ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව නම් නෙමෙයි. හැබැයි විශාලත්වයෙන් සමානයි මේ වෙලාවේනේ. මොකද r සමානයි මෙයා ඉහළ පහළ යන්නේ නැහැ පෙට්ටිය. සමතුලිතව තියෙද්දි r සමානයි. දැන් පෙට්ටිය මත බල ගත්තොත් මොනවද තියෙන්නේ? පෙට්ටිය මත බල දෙකක් තියෙනවා. අර මේසෙන් ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියා බලයයි පෙට්ටියේ බරයි. ඉතින් ওই දෙක විශාලත්වයෙන් සමානයි තමයිනේ. පෙට්ටිය මත සිරස් බල පෙට්ටිය මත සිරස් බල අපි සමතුලිත කරොත් පෙට්ටිය සමතුලිත හින්දා ඉහළට බල සමානයි නිව්ටන්ගේ පළමු නියමයට අනුව පහළට බල. හැබැයි තමයි r සහ mg කියන්නේ ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව නෙමෙයි. දැන් මේ mg කියන එකේ ප්‍රතික්‍රියාව තමයි මේ mg එක. මේ r කියන එකේ ප්‍රතික්‍රියාව තමයි මේ r එක. ඒක පොඩ්ඩක් හරියට තේරුම් ගන්න ඈ. r සහ මේ mg ක්‍රියාව ප්‍රතික්‍රියාව වෙන්නේ නැහැ. මොකද r සහ මේ mg එක වස්තුවක් මත තියෙන්නේ මේ. විශාලත්වයෙන් සමානයි, දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. එකම රේඛාවක්. හැබැයි එක වස්තුවක් මත තියෙන්නේ මේ. r එකයි mg එකයි මේ පෙට්ටිය මත. ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව ළමයි එක වස්තුවක් මත තියෙන්න බෑ. අනිවාර්යෙන් වස්තු දෙකක් මත. දැන් මේ r එකේ ප්‍රතික්‍රියාව තමයි මේ r එක. මේක පෙට්ටිය මත, මේක මේසෙ මත. විශාලත්වයෙන් සමානයි, දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. එකම රේඛාවක ස්පර්ශ බල දෙකක්. එතකොට මේක ගන්න පුළුවන්. ස්පර්ශව තියෙන්නත් පුළුවන්, දුරස්ත බල වෙන්නත් පුළුවන්. ඔන්න ඔය ටික හරියට තේරුම් ගන්න ළමයි මේ ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව කියන එකේ වෙනස. හරිද? හැමතිස්සෙම බල ඇති වෙන්නේ යුගල වශයෙන්. එකක් ක්‍රියාව, අනිත් එක ප්‍රතික්‍රියාව. නිව්ටන්ගේ තුන්වන නියමය අනුව කියවෙන්නේ ඒකයි. බල යුගල වශයෙන් තියෙන්නේ. හොඳයි. අපි මේකේ පොඩක් විශේෂ අවස්ථා ටිකක් බලමු ඊළඟට. තමන් මෙතන තමයි මේස පුෂ්ඨයක් මත, මේසයක් මත මොකක් හරි වස්තුවක් කොහොම තියලා තියෙනවා. වස්තුවේ ස්කන්ධයෙන් නම් අපි දන්නවා දැන් වස්තුව මත ක්‍රියාත්මක එක බලයක් අනිවාර්යෙන් වස්තුවේ බරනේ. ඒක අනිවාර්යෙන්ම තියෙනවන්නේ. පොළොවෙන් ඇති කරන බලය. වස්තුව මත බල පෙට්ටිය මත. සහ මේ මේස පුෂ්ඨයෙන් ඇති කරනවා වස්තුව මත ඉහළට බලයක්. මේස පුෂ්ඨයෙන් පෙට්ටිය මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියා බලය. ඕකේ ප්‍රතික්‍රියාව ඕන නම් මේස පුෂ්ඨය මත පහළට. මම දැන් ඔක්කොම බල ලකුණු කරන්න යන්නේ නැහැ. පොළොව මත බල ඕවා ලකුණු කරන්න යන්නේ නැහැ. මට ඕනේ පෙට්ටිය මත තියෙන බල විතරයි. පෙට්ටිය මත බල දෙකයි තියෙන්නේ. එකක් බරයි. මෙන්න මේ මේස පුෂ්ඨයෙන් ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියා බලයයි. මේ දෙක ක්‍රියාව ප්‍රතික්‍රියාව නම් නෙමෙයි. මේ බලේ මෙන්න මේ බලේ ක්‍රියාව මෙයා නම් ප්‍රතික්‍රියාව තියෙන්නේ පොළොව මත ඉහළට mg. මේ r එකේ ප්‍රතික්‍රියාව මේසේ මත පහළට. හරි මේවා තේරෙනවනේ. දැන් r සමානයි මේ වෙලාවේ. මෙයා නිශ්චලව සමතුලිතව ඉන්නවා නම් ඉතින් සිරස් බල සමාන කරොත් r සමානයි mg නේ. පෙට්ටිය මත බල දෙකයි. ওই බල දෙකෙන් පෙට්ටිය සමතුලිතව තියන් ඉන්නවා. පහළට යන්න හදන පෙට්ටිය මේ ඉහළට ඇතිවන r බලයෙන් සන්තුලනය වෙනවා. r සමානයි පහළට තියෙන පෙට්ටියේ බරට. මේක නිව්ටන් 10යි නම් r සමානයි නිව්ටන් 10යි නේ. එහෙමනේ තේරෙනවනේ. පෙට්ටිය ස්කන්ධ කිලෝග්‍රෑම් දෙක නම් බර නිව්ටන් 20 නේ. දෙවරක් 10. r සමානයි එතකොට නිව්ටන් 20යි කියලා ගන්න පුළුවන්. මේසයෙන් පෙට්ටිය මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියා බලය. මේ ඔහොම තියෙද්දි ළමයි මම මේ ඉහළින් බලයක් පෙට්ටිය මත තව අමතරව ඔහොම තල්ලු කරනවා බලයකින්. F. දැන් මොකද වෙන්නේ? මම දැන් පෙට්ටිය දැන් ඔහොම හිතන්නකෝ දැන් මේස පුෂ්ඨය මත හරිද? මේ වගේ මොකක් හරි අපි හිතන්නකෝ තියෙනවා. මෙන්න මේස පුෂ්ඨය මත හිතන්නකෝ විහිළුවට මේක හරිද? අපි මොකක් හරි හරගමු පෙට්ටියක් වගේ නා. හරි මේක ගමු. හරි එතකොට දැන් ඔයගොල්ලන්ට පේනවා මේ තියෙන්නේ මේස පුෂ්ඨය, මේ තියෙන්නේ පෙට්ටිය. හරි දැන් ඔහොම දීද්දි මොකද සමතුලිතව තියෙනවන්නේ. එතකොට මේසෙන් දැන් බල මවන්න පුළුවන් වෙන්න ඕනේ. බල තියෙන විදිහ දැන් මෙයා තමයි පෙට්ටිය වස්තුව. වස්තුවේ බර සිරස්ස පහළට mg. ඊට පස්සේ දැන් වස්තුව පහළ යන්නනේ හදන්නේ. එතකොට පෙට්ටිය මත නැත්නම් වස්තුව මත මේස පුෂ්ඨයෙන් ඇති කරනවා ඉහළට බලයක් r. මම හරියට ලකුණු කරන්නේ r. දැන් මේ වෙලාවේ r සමානයි mg නේ. r සමානයි බරට පෙට්ටියේ වස්තුවේ බරට සමානයි අර මේස පුෂ්ඨයෙන් ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියා බලය. හරි එතකොට දැන් අභිලම්බ ප්‍රතික්‍රියා බල ඇති වෙන්නේ අර වස්තු දෙකක් ස්පර්ශ වෙලා තෙරපෙන්න ඕනේ. දැන් මේ වෙලාවේ මේ තෙරපෙනවනේ. මේ දෙක තෙරපිලා තියෙන්නේ ස්පර්ශ වෙලා. ඔය තෙරපුම වැඩි වුණොත් මොකද වෙන්නේ? r වැඩි වෙනවා. තෙරපුම අඩු වුණොත් r අඩු වෙනවා. නේ? දැන් මට මේ තෙරපුම වැඩි කරන්න පුළුවන් උඩින් බලයක් යොදනවා පහළට. අමතරව තව. අහම බලයක් යොදනවා පහළට. එතකොට මොකද වෙන්නේ?
මම අමතරව F බලයක් යොදවලා ඔක වැඩි කරනවා බිඳුවේ ඉඳන්. නිව්ටන් 1 2 3 වැඩි කරද්දී ළමයි මේ පුෂ්ඨ දෙක අතර තෙරපුම වැඩි වෙන හින්දා R වැඩි වෙනවා. හරි එහෙම දෙයක් තමයි වෙන්නේ. ඒතර මේ යොදන බලය දැන් අපි ඕනෑම වෙලාවක මොකක් හරි ගත්තොත් මෙයා සමතුලිතව තියනවා කියන්නේ සිරස් බල සමතුලිත කරොත් නේ. හරි ඉහළට බල සමාන කරන්න පුළුවන් පහළට බල වලට. ඉහළට බල තියෙන්නේ පෙට්ටිය මත R සමානයි පහළට බල නේ mg ධන F නැත්නම් F ධන mg නේ. කොහොම සම්බන්ධයක් ගන්න පුළුවන්. හරිද නිකන් හිතන්නකො මේ වස්තුවේ බර අපි හිතමුකෝ නිව්ටන් වස්තුවේ ස්කන්ධේ කිලෝග්‍රෑම් 2යි. වස්තුවේ ස්කන්ධේ කිලෝග්‍රෑම් 2යි. වස්තුවේ බර එහෙනම් කීයද? දෙවරක් 10. මේ හරි g 10 කියලා ගන්නනේ නිව්ටන් 20යි. හරි. එතන මේ බලයේ අපි F බිඳුවක් වුණා නම් මොකද වෙන්නේ? F බිඳුවක් පිට R කීයද? මේකට ආදේශ කරොත් F බිඳුවයි නේ. ඒතර R සමානයි මෙතන F ධන mg කියන්නේ බරනේ වස්තුවේ කිලෝග්‍රෑම් 2යි නම් නිව්ටන් 20යි බර. F බිඳුවක් වුණොත් R 20යි කියලින්ම. එතකොට F නිව්ටන් එකක් වුණොත් 20යි 1යි කීයද R? ඒ වෙලාවේ ඒතර ඔහොම අපිට ගන්න පුළුවන් නේ. F නිව්ටන් එකක් වුණොත් R කීයද? 20යි 1යි 21ක් වෙනවා. F නිව්ටන් පහක් වුණොත් F පහක් වුණොත් 20යි 5යි R අන්න 25යි නිව්ටන් නේ. ඉතින් අපිට ඔගේ පස්තාරයක් ඇඳ හැකියි ළමයි. මම මෙහෙම පස්තාරයක් අඳනවා. එතකොට අපිට පස්තාරයක් ඇඳ හැකි F වගේත් එක්ක R වගේ විචලනය වෙන විදිය නේ. ඒතර F බිඳුව විට පටන් ගන්න R කීයද? 20 නේ. F නිව්ටන් එකක් වුණොත් 21යි නේ. ඒක පේනවා F පහක් වුණොත් 25යි. එන්න F බලය වැඩි කරන්න උඩින් යොදන බලය වැඩි කරන්න අර ආරුත් වැඩි වෙනවා. මේස පුෂ්ඨයෙන් නැතිවන බලය පෙට්ටිය මත මේ මේ දෙක අතර ප්‍රතික්‍රියා බලය වැඩි වෙනවා. හරි. ඒ වගේ අපිට පස්තාර මේකෙන් සකස් කරගන්නත් පුළුවන්. මෙතන අපිට ඇවිල්ලා තියෙන R සමානයි F ධන 20යි කියලා සම්බන්ධයක් ඇවිල්ලා තියෙන්නේ. නැත්නම් mg. ඒත් අපි R ගන්න අරන් තියෙන්නේ y අක්ෂයට. F කියන්නේ මොන අක්ෂය වගේද? x අක්ෂය අගයන් අරන් තියෙන්නේ. F අගයන් අපි උඩින් යොදන බලය නිකන් x අක්ෂය තමයි අරන් තියෙන්නේ. ධන මේක නියතයක් නේ. නියතයක් කියන්නේ නිකන් අන්තක්ඛණ්ඩේ c. නේ? පෙට්ටියේ බර නිව්ටන් 20යි අන්තක්ඛණ්ඩේ y සමානයි mx නැත්නම් m අනුක්‍රමණ එකක් එන්නේ. x ධන c පස්තාරයක් තමයි එන්නේ. අනේ පස්තාරත් අපිට වැදගත් ළමයි. ගොඩක් පස්තාරත් අපිට එනවා ගණන් වලට. දැන් ওই බලේ මම ළමයි උඩට යදුවනම් මොකද වෙන්නේ? ওই බලේ උඩට යදුවොත් නේ. ඒ වගේ එක එකව හිතන ඒවා දිනේ නෑ. දැන් මම උඩින් නිකන් අදින උඩට. ඒ කියන්නේ දැන් මෙහෙම අපි මේස පුට්ටේ මත වස්තුව තියලා බලේ උඩට යොදනවා. එතකොට උඩට යොදන බලේ ටික වැඩි කරන්න නේ. කිසියම් වෙලාවක මොකක් වෙනවද? මේ උඩට යොදන බලේ වැඩි කර ගියොත් කිසියම් වෙලාවක මේ වස්තුව මේස පුෂ්ඨෙන් එසවෙනවා. අන්න. එසවෙද්දී මොකද වෙන්නේ? නිස්පර්ශ නැති වෙලා R බිඳුවක් දක්වා අඩු වෙනවා. තේරෙනවද? අපි මේ බලය ටික වැඩි කරන් යන්න මේසෙයි මේ වස්තුවයි අතර තෙරපුම අඩු වෙනවා. R අඩු වෙලා කිසියම් මොහොතක බිඳුවට බහිනවා. ඒක සිදු වෙන්නේ මේක ඉස්සෙද්දි මෙතනින් නේ. හරි බලමු මේ වගේ අවස්ථාවක්. එතකොට නිකන් හිතන්න දැන් උඩට බලය යදුවොත් හරි උඩට බලය යදුවොත් අපිට සම්බන්ධ ලියන්න වෙන්නේ කොහොමද? මෙයා උඩට ඉස්සෙනකන් සමතුලිතව තියෙනවනේ. එතකොට ඉහළට බල සමානයි පහළට බල වලට. එතකොට එන්නේ ඇත්තටම R ධන F නේ. R ධන F සමානයි mg. නේ? ඉහළට බල R සහ F සමානයි පහළට බල සමතුලිතව තියෙනවනේ. ඉස්සෙනකන් සමතුලිතයි. ඉතින් උතනින් ඕගොල්ලන්ට R උක්ත කරොත් මොකක්ද එන්නේ? mg ඍණ F කියලා එන්නේ. එතකොට mg ඍණ F එන්නේ. ඉතින් උතන එතකොට ඕගොල්ලන්ට නිකන් F බිඳුව විතර කොහොමද R 20ම තමයි නේ. මොකද මෙතන අපි දන්නවා mg කියන්නේ 20යි කියන එකනේ. බර වෙනස් වෙන්නේ නැහැ වස්තුවේ. F නිව්ටන් එකක් වුණොත් මොකද වෙන්නේ? R 20 ඍණ 1 19ක් වෙනවා. F නිව්ටන් පහක් වුණොත් උඩට යොදන බලය 20 ඍණ 5 නිව්ටන් 15ක් වෙනවා. ඒතකොට ඒකේ ඕගොල්ලන්ට පේනවා අපි පස්තාරය ඇඳොත් කොහොමද එන්නේ? හරි. නිව්ටන් 20ෙන් පටන් ගත්තේ නම් F බිඳුවේදී R 20යිනේ. ටික ඔක අඩු වෙනවානේ. මේ 19 18 කොහොම අඩු වෙලා අන්තිමට හරිද? R වලගේ බිඳුව දක්වා අඩු වෙනවා. දෙකෙත් අපි ළමයි පස්තාර වැළුවේ මෙතන තියෙන්නේ R ඍණ F. ඍණ F ධන m කියන්නේ. එතකොට මේකේ ඉන්නේ ඍණ x නේ. ඍණ mx ධන c පස්තාරයක් ඍණ අනුක්‍රමණයක් තියෙන පස්තාරයක් තමයි ඉන්නේ. එතකොට F වැඩි වෙන්න නේ F අගේ වැඩි කරන්න R අගේ අඩු වෙනවා. 19 18 කොහොම අඩු වෙලා බිඳුවට බහිනවා. ඒ බිඳුවට වෙන්නේ ළමයි F කී වුණාමද? F 20ක් වුණොත් මේ F බලය අපි ඉහළට යොදන බලය නිව්ටන් 20ක් විතර මොකක්ද R 20 ඍණ 20 R බිඳුවක් වෙනවා. අන්න ඒ වෙලාවේ තමයි මෙයා ඉස්සෙන්න පටන් ගන්න මේස පුෂ්ඨයෙන් ඉහළට වස්තුව. හරි. ඊට පස්සේ ඔයගොල්ලෝ ආර්ධ බලය දුවොත් ළමයි ඔය තියෙන තර්ක කරන ඒවා තියෙනවා. ආර්ධ බලය දුවොත් විවේදනය කරලා ගන්න දීන්නේ.
හරි දැන් මෙහෙම අපි මෙහෙම පෙට්ටිය තියලා හරි මේස කුෂ්ඨය මත අපි ඔය විදිහට පෙට්ටිය තියලා ආර්තෝ බලය දුවන. හරි මෙතන කිසියම් කෝණයකින් ආර්තෝ මේ පැත්තට මොකක් හරි F1 බලයක්. හරි මෙතන අපි ගත්තොත් මොකක් හරි මේක θ මේක ඇල්ෆා කෝණය F2 බලය නේ වස්තුවේ ස්කන්ධයෙන් හරිද වස්තුවේ බර සිරස්ස පහළට mg සහ අභිලම්බ ප්‍රතික්‍රියා බලය r. දැන් ඔහම වස්තුව සමතුලිතව තියෙනවා නම් හරිද? කියන වස්තුව ඉහළට පහළට යන්නේ නැහැ මේස කුෂ්ඨය මත තියෙන්නේ. හැබැයි වස්තුව ළමයි දැන් මේ පැත්තට හෝ මේ පැත්තට යන්න පුළුවන්. ඇයි දැන් ඊටඟ මේලයි වස්තුව මේ පැත්තට කිසියම් තරණයකින් යනවා. වස්තුවේ ස්කන්ධයෙන්. ඒතර අපිට මේ වගේ වෙලාවක දැන් මේ බල විභේදනය කරන්න තියෙන්නේ. දැන් F2 බලය විභේදනය කරොත් මේ පැත්තට එනවා මොකද්ද? F2 වතාවක් කෝණේ ගෑවිච්ච පැත්තට එන්නේ cos alpha. අනිත් පැත්තට එන සංරචකයේ F2 වතාවක් අනිත් පැත්තට එන්නේ sin සංරචකය sin alpha. කෝණේ alpha කියලා අරන් තියෙන්නේ. මේ බලය විභේදනය කරොත් මේ පැත්තට එනවා F1 වතාවක් cos θ. නේ? මේ පැත්තට විභේදනය කරොත් එනවා F1 වතාවක් sin θ. දැන් වස්තුව ඉහළ පහළ යන්නේ නැති හින්දා සිරස් බල මේ පෙට්ටිය මත නැත්නම් මේ වස්තුව මත සිරස් බල සමතුලිත කරන්න පුළුවන්. මේ සිරස් බල සමතුලිත කරන්න පුළුවන්. ඒතර ඉහළට බල සමාන කරන්න පෙට්ටිය මත ඉහළට තියෙනවා R එකක් නේ පහළට තියෙනවා මොකද්ද? F1 sin θ ධන F2 sin alpha ධන mg. හරිද බලන්න. ඔන්න වස්තුව මත තියෙන සිරස් බල පහළට තියෙන බල සමාන කරලා ඉහළට තියෙන බල වලට. දැන් සමහර ගණන්වල මේ ඊතලයේ මේ පැත්තට තියෙනවා. බලය මෙහාට යදුවොත් විභේදන සංරචක වල දිශා ඉවතට එන්නේ. මෙහාටයි. තේරෙනවද? බලය මෙහාට යදුවොත් විභේදන සංරචක වල දිශා ඉවතට යන්නේ. ඒ අනුව ඔයගොල්ලෝ මේ දිශා සලකලා ගන්න ඕනේ. එක පැත්තකට බල සමාන කරන්න අනිත් පැත්තට බල වලට. දැන් හිතන්නකෝ මෙන්න මේ F2 cos alpha කියන බල සංරචකයේ විශාල වුණොත් F1 cos alpha ට වඩා මේ පැත්තට තියෙනවා සම්ප්‍රයුක්ත බලයක්. ඒතකොට පෙට්ටිය මෙහාට යන්න ගන්නවා කිසියම් තරණයකින්. ඒතකොට පෙට්ටියට අපි දානවා මේ යන පැත්තට F සමානයි m. ඒතකොට යන පැත්තට තියෙන බල දන්නේ F2 මොන බලයද? cos alpha කියන බලයේ යන පැත්තට තියෙන එක දන්න. ප්‍රතිවිරුද්ධව තියෙන බලය ඍණ F1 cos alpha ඍණ බලයක් වෙනවා. අන්න සම්ප්‍රයුක්ත බලය තමයි දාන්නේ යන පැත්තට. හරි ස්කන්ධයෙන් යන තරණේ යොතනින් m ගෙන් බෙදලා අපිට මේ සංකේත වලින් මම හැදුවේ. ඕන ගණන් අපිට හදා ගන්න පුළුවන්. ඒ ටිකක් වැදගත්. යන තරණය ඉහළ පහළ යන්නේ නැහැ. ඉහළ පහළ යා සමතුලිතයි. ඒකින්ද සිරස් බල සමතුලිත කරන්න පුළුවන්. ඉහළට බල පහළට බල වලට යා යන පැත්තට f සමානයි මේ දාලා තරණය වා ගන්න පුළුවන්. හරි ඊට පස්සේ බලන්න මේ වගේ අවස්ථාව. දැන් මේ වගේ අපිට වස්තු දෙකක් මම ස්පර්ශව තියෙනවා. සුමට පුෂ්ඨයක් මත. හරි මේක වස්තුවක්. හරි මෙහා A මෙහා B. තියලා මම මේ පැත්තෙන් කිසියම් බලයක් දිලා තල්ලු කරන්න ගන්නවා. මොකක් හරි P බලයක්. දැන් මම තල්ලු කරන්න ගත්තාම තමයි දැන් මෙයාගේ ස්කන්ධය අපි ගමුකෝ M1 කියලා. මෙයාගේ ස්කන්ධය M2 නේ. දැන් මේ දෙන්නම මේ පැත්තට කිසියම් තරණයකින් යන්න ගන්නවානේ. යන තරණේ A. දෙන්නම යන පොදු තරණේනේ. මෙයයි ස්පර්ශ වෙලා තියෙන්නේ. අපි මෙහෙන් තල්ලු කරනවා මෙයා මත මේ P බලය යොදනවා. මම තල්ලු කරලා යද්දී දෙන්නම ඉස්සරහට සුමට පුෂ්ඨය මත සුමට පුෂ්ඨයක් තියෙන්නේ. සුමට පුෂ්ඨ ඝර්ෂණ බල නැහැ යකින්ද සුමට පුෂ්ඨ දෙකේ මේගොල්ලෝ මේ පැත්තට කිසියම් තරණයකින් යයි සම්ප්‍රයුක්ත බලයක් තියෙනවා මේ වස්තු පද්ධතියක් තියෙන දෙන්නේ පද්ධතියක්. දැන් මේ වෙලාවේ බල ලකුණු කරොත් මොනවද ළමයි? මෙයාගේ බල M1G සහ මේ පුෂ්ඨයෙන් ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියා බලය R1. මෙයාගේ බල M2G සහ මෙයාවට ඇතිවන අභිලම්බ ප්‍රතික්‍රියා බලය R2. තව විතර ළමයි අමතර බල දෙකක් තියෙනවා මොකද්ද? දැන් මෙයාගෙන් මෙහා මත මෙහාට තල්ලු වෙන හින්දා බලයක් එනවා. ඒක අපි ගමු R3 කියලා. R3 නේ? ඒක මොකද්ද? A ගෙන් B මත බලය. ඕකේ ප්‍රතික්‍රියාව B ගෙන් A මත බලය. ඔය බලයම මේ පැත්තට ඇති වෙනවා. දැන් මේ වල ප්‍රතික්‍රියාවල තියෙනවා මේසේ මතනේ. R1 මෙතන R2 ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව. මේ බරෙත් තියෙනවා පොළොව මත. මේ පොළොව තියෙනවා නම් පොළොව මත M1G පොළොව මත M2G. අපි ඒව ලකුණු කරන්න යන්නේ නැහැ. මොකද පොළොව මත බලයි මේ මේසේ මත බලයි වැඩක් වෙන්නේ නැහැ. අපිට ඕනේ මේ වස්තු මත තියෙන බල. වස්තු මත තියෙන බල විතරයි ඕනේ. දැන් මට අතන කරන්න තියෙන ළමයි දැන් සිරස් වස්තු ඉහළ පහළ යන්නේ නැහැ. සමතුලිතයි. නේ? R3 හරි. දැන් මෙයාගෙන් මෙයා මත මෙහාට ඇතින බලය R3, මෙයාගෙන් මෙයා මත ඇති වෙනවා මෙහාට නේ. දැන් මෙයා මෙහාව තල්ලු කරනවා, මෙයාව මෙහාට තල්ලු වෙනවා. අම තල්ලු කරද්දී නේ මෙයාගෙන් මෙයාව මෙහාට තල්ලු වෙද්දී මෙයාගෙන් මෙයා මත බාධාවක් ඇවිල්ලා මේ පැත්තටත් බලයක් එනවා.
ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව වස්තු දෙකක් මත දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි විශාලත්වයෙන් සමානයි. දැන් ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ළමයි මේ පද්ධතිය දැන් මෙහාට යන ත්වරණය හොයන්න. අපි දානවා පද්ධතියට යන පැත්තට f සමානයි m. පද්ධතියම දාන්නේ යන පැත්තට තියෙන බල ධන p කියන බලය දාන්න. ප්‍රතිවිරුද්ධව තියෙන බල ඍණ නේ. r3 කියන ඍණ. ආයි මේ r3 ආයි ධන. එච්චරයි නේද තිරස් බල ටික තියෙන්නේ. සිරස් බල බලපාන්නේ නැහැ නේ. යන පැත්තට තියෙන බල වලට ලම්බක බල බලපාන්නේ නැහැ. අපි වස්තුවක් යන පැත්තට තියෙන බල වලට ලම්බකව තියෙන බල අහුවෙන්නේ නැහැ f සමානයි මේ දාද්දි. මේ p බලය හම් වෙනවා. මේක ප්‍රතිවිරුද්ධව හින්දා ඍණ r3 ආයි මේක ධන r3. ස්කන්ධය තමයි පද්ධතිය ස්කන්ධය තමයි එතකොට දාන්න ඕනේ. වස්තු දෙකක් මේ දෙන්නගේ ස්කන්ධ වල එකතුව. වතාවක් ඒ. ඉතින් මෙතන ඍණාර්ථී ධනාර්ථී කැපිලා ගිහිල්ලා p බෙදීම m1 ධන m2 කියලා තමයි එන්නේ තරන්නේ. දැන් මේක කිලෝග්‍රෑම් 2යි මේක කිලෝග්‍රෑම් 3යි මේක කිලෝග්‍රෑම් 2යි. හරි මේක නිව්ටන් 10 නම් කීය දෙන්නේ තරන්නේ? p 10යි මෙයා කිලෝග්‍රෑම් 3යි. හරිද? කිලෝග්‍රෑම් 3යි මෙයා කිලෝග්‍රෑම් 2යි. p නිව්ටන් 10 නම් මොකද වෙන්නේ? නිව්ටන් 10 නම් මෙතන ඕගොල්ලන්ට 10 බෙදීම 3යි 2යි 5යි 10 5න් බෙදුවාම තරණය දෙකක් කියලා එන්නේ. හරි මම අපිට සංකේතවලින් විතරක් හදන්න. අගයන් දාලා හදන්න පුළුවන්. ඊට පස්සේ ළමයි අපිට බැලුව හැකියි මේ බලය හොයන්න පුළුවන්. මේ බලය හොයද්දී දැන් දෙන්නට මේක පාරට සමානයෙන් මේ දාලා හොයන්න බෑනේ කැපිලා කියන්නේ. එක්කෙනෙක්ට f සමානයෙන් මේ දාන්න. හරි මම දානවා b ට දැන්. පද්ධතියටම දාන්නත් පුළුවන් එකම තරණයෙන් යන හින්දා පද්ධතියටම f සමානයෙන් මේ දාන්නත් පුළුවන් එක එක වස්තුවට f සමානයෙන් මේ දාන්නත් පුළුවන්. b ට විතරක් මම ඒතර b මත බල විතරයි ගන්නෙ ඈ. b ට විතරක් දාද්දි b මත බල විතරයි. b ට f සමානයෙන් මේ දාද්දි b මත මේ පැත්තට තියෙන යන පැත්තට බලේ r3 විතරයි තියෙන්නේ. b ගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 2යි. ත්වරණය හරිද? අපිට මෙතනින් ගත්තොත් කීයද? ඔන්න මම මෙතන සංකේත වලින්ම දාන්නම්. b ගේ ස්කන්ධේ මොකක් හරි m2 නේ. ත්වරණය මොකක්ද ආවේ? p යට m1 ධන m2. හරිද? ඔන්න ඔබ සම්බන්ධයක් අපිට ගන්න පුළුවන්. ඕන දැන් මෙතන අපිට අර මම කලින් ආවියන් ආදේශ කරලා හැදුවා නම් මම කිව්වේ p කීයද නිව්ටන් 10යි m1 කිලෝග්‍රෑම් 3යි m2 කිලෝග්‍රෑම් 2යි නේ. ඒතර මෙතන ඉන්නේ 10යට 3යි 2යි 5යි 10යට 5යි කියන්නේ තරණය 2යි නේ. ඈ තරණය ඕනනම් අපිට ඔය වෙලාවේ 2යි කියලා ගන්න පුළුවන් යන. හරි. එතන ඕනනම් මෙතන m2 කියන්නේ කිලෝග්‍රෑම් 2යි තරණය 2යි. මෙතන කීයද නිව්ටන් 4ක් තියෙන්නේ. සම්ප්‍රයුක්ත බලය b මත ක්‍රියාත්මක වන. හරිද? ඒතර මේ r3 එකත් නිව්ටන් 4යි. දැන් ළමයි මේකේ අපිට මේ වගේ වෙලාවක කෙටි ක්‍රමයක් දාන්නත් පුළුවන් මෙහෙම. ඒ කියන්නේ මේ වෙලාවේ ළමයි අර මුළු බලය මේ නිව්ටන් 10 ළමයි මේ නිව්ටන් 10න් මෙයා මත තියෙන සම්ප්‍රයුක්ත බලයයි මෙයා මත තියෙන සම්ප්‍රයුක්ත බලයයි ස්කන්ධ අතර අනුපාතයට බෙදෙනවා. මේ f සමානයි m දැම්මහම එකම තරණයෙන් යන්නේ නේ. f සමානයි m වල දෙන්නම එකම තරණයෙන් යන හින්දා f සමානුපාතිකයි m ට. නේ තරණේ අයින් කරන්න නියතයක් දෙන්නම යන තරණේ කියන්නේ එක එක වස්තුවේ ස්කන්ධයට සමානුපාතිකව තමයි අර අපි යොදන මුළු බලය බෙදිලා යන්නේ දෙන්නට. මේ බලයෙන් කොටසක් මෙහාට එනවා සම්ප්‍රයුක්ත බලයට මෙහාට කොටසක් මෙහාට එනවා. ඒතර ඒ වගේ වෙලාවක අපි කරන්නේ මේ ස්කන්ධ අතර අනුපාතයට තමයි මේ සම්ප්‍රයුක්ත බලය බෙදන්නේ. දැන් මට කියන්නකෝ a මත සම්ප්‍රයුක්ත බලය කීයද? a මත සම්ප්‍රයුක්ත බලය මෙහාට p තියෙනවා මෙහාට r3 තියෙනවා. p ඍණ r3. b මත සම්ප්‍රයුක්ත බලය යන පැත්තට r3 විතරයි. දැන් මේ සම්ප්‍රයුක්ත බලය ළමයි ගන්න කරන්න තියෙන්නේ මේ මුළු බලයෙන් මුළු බලයේ දෙන්නටම නිව්ටන් 10න් තියෙන්නේ අපි එළියෙන් යොදන්නේ. ඒක බෙදන්න ස්කන්ධවල එකතු වෙන්නේ. ස්කන්ධවල එකතු වෙන්නේ 3යි 2යි. ඊට පස්සේ මෙයාට අදාළ වෙන සම්ප්‍රයුක්ත බලය ගන්න එයාගේ ස්කන්ධෙන් වැඩි කරනවා. අනුපාත කරනවා වගේ හදන්නත් පුළුවන්. ඒතර 10 3යි 2යි 5න් බෙදුවා නේ. 10 5න් බෙදුවාම 2යි දෙවරක් 3 කීයද? ඈ 6යි නිව්ටන් කියලා එනවා. අන්න. ඒතර මේක සමානයි නිව්ටන් 6 කරනවා. ඊට පස්සේ b මත සම්ප්‍රයුක්ත බලය ගද්දි මුළු බලය දෙන්නටම අපි 10න් යොදන්නේ. ස්කන්ධ දෙක එකතු වෙමින් බෙදන්න 3යි 2යි 5යි එයාගේ ස්කන්ධෙන් වැඩි කරන්න. කොහොම හදන්න අර බහුවර්ණ කරද්දී ඔය වගේ කෙටිකම දාන්න පුළුවන්. 3යි 2යි 5න් බෙදුවාම 10යි 2යි දෙවරක් දෙක කීයද නිව්ටන් 4ක් කියලා දැන් කදම 6යි 4යි ගානට 10 හැදෙන්නත් ඕනේ. හරි දැන් මේ වගේ ළමයි දැන් පස්තු 1යි 2යි තව එකක් තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. නේ මේ වගේ ගණන් අපිට එනවා. හරිද? මෙහෙම එකයි මෙහෙම එකයි තවත් වස්තුවක් තියෙනවා. වස්තු තුනක් දාලාම බලයක් විතර තල්ලු කරලා යනවා. එකම තරණේ යන්නේ. එතකොට මෙතනත් R3 R3 කියලා ගන්න මෙතනත් R4 R4 කියලා ගන්න.
හරි පද්ධතියම එකම තරණේ යන හින්දා පද්ධතියටම f සමාන ma දැම්ම හැකි. ඒතර පද්ධතියටම f සමාන ma දාදී මේ r3 මේ r3 කැපිලා යනවා. මෙතනත් r4 r4 තව වස්තුවක් තිබ්බනම් කැපිලා ගිහිල්ලා මේ බලය තමයි මෙතන සම්ප්‍රයුක්ත බලයට හිටින්නේ. සමානයි ස්කන්ධ තුනක් තිබ්බනම් m1 m2 m3 එකතුවෙන් බෙදුවා නම් තරණේ එනවා. ඊට පස්සේ එක එක වස්තුවට f සමානයි ma දාලා. හරිද? මේ වගේ අවස්ථාවක මම නිකන් කියලා දෙන්නම්. හරි. එතකොට එක එක වස්තුවට f සමානයි ma දාලා අපිට යන මේ සම්ප්‍රයුක්ත බල හොයා ගන්න පුළුවන්. නැත්නම් මේ r3 මෙතන r4 හොයා ගන්න පුළුවන්. එළමයි මේ බලේ අපි මෙහෙන් එල්ල කරා නම් මොකද වෙන්නේ? ඒකත් ඔන්න පොඩ්ඩක් බලමු. මේ බලේ මෙහෙන් එල්ල කරා නම්. ඒතර අනිවාර්යෙන් මේ පැත්තෙන් යන්නේ නේ. ඔය බලේ මෙහෙන් එල්ල කරා නම්. හරිද? ඔය p බලේ. හරි. එතකොට දැන් හිතන්න මෙතන ඇතිවන අභිලම්බ ප්‍රතික්‍රියා බලේ r4 මොකක් හරි වෙන එකක් දාගමු. මේවා වෙනස් වෙන්නේ නැහැ නේ. r1 r2 ඒවා වෙනස් වෙන්නේ නැහැ. බරවල වෙනස් වෙන්නේ නැහැ. ඒතකොට අපි දැන් මේ පැත්තට f සමානයි මේ දාලා යන තරනේ මොකක් හරි a1 නම් දැන් කලින් a නේ. දැන් a1 කියලා ගන්නකො. එතකොටත් ඕගොල්ලන්ට පේනවා p හරි මේක ඍණ r4 මේ පැත්තට f සමානයි මේ දාන්න එතකොට. හරි මේ පැත්තට f සමානයි මේ දාදී a පැත්තට බල දාන්න p දාන්න. ඊට පස්සේ මෙයා අනිත් පැත්තට ඉන්න ඍණ r4. මෙයා අර පැත්තට ඉන්න ධන r4. සමානයි ස්කන්ධ දෙකේ එකතුව වතාවක් තරනේ දැන් a1. ඉතින් මෙතනින් ඕගොල්ලන්ට පේනවා කීයමද? ඍණ r4 ධන r4 කැපිලා ගිහිල්ලා p යට ආයි අර තමයි ඉන්නේ නේ. ඒ තරණේමයි ඉන්නේ. අර බලයේ මෙහෙන් යදුවා නම් වස්තු පද්ධතියේ මේ පැත්තට යන තරණේ කලින් තරණේම තමයි ඉන්නේ. පේනවද? දෙකමයි ඉන්නේ. හැබැයි ළමයි දැන් මෙතන බලය බලන්න මොකද වෙන්නේ? දැන් මෙතන දැන් මේ වස්තු දෙක අතර අර ප්‍රතික්‍රියා බලය, අභිලම්බ ප්‍රතික්‍රියා බලය දැන් වෙනසක් වෙනවා. ඔන්න බලන්න. දැන් නිකන් දාලා බලන්න. තරණේ වෙනස් වුන්නේ නැහැ. දැන් දාලා බලන්නකෝ. මෙයාට m1ට නැත්නම් a ටනේ a ට මේ පැත්තට f සමානයි මේ දාලා බලන්න. එතකොට එයා මත මේ පැත්තට තියෙන බලය මොකද්ද? එයා යන්නේ මේ පැත්තට අර තරණයෙම තමයි a1 සහ a සමානයි. තප්පර වර්ගයේ මීටර එක වෙනස් වෙන්නේ නැහැ. තරණය දෙකම තමයි යන්නේ. හැබැයි මෙන්න මේ දෙන්න අතර අර ස්පර්ශ වල තැන ඇති වෙන අභිලම්බ ප්‍රතික්‍රියා බල වල වෙනසක් තියෙනවා. කලින් r3 නම් දැන් r4 කියලා අපි ගත්තේ. මෙයාට f සමානයි මේ දැන් මොකද? එයා මත තියෙන බලය r4 නේ මේ පැත්තට යන්නේ. හරි ස්කන්ධය හරි කිලෝග්‍රෑම් මෙතන 3යි. තරණය වෙනස් වුන්නේ නැහැ දෙකමයි. ඒකට r4 වලගේ ඉන්නේ 3 අරක් 2 6යි නිව්ටන්. හරි ඊට පස්සේ බලන්න. දැන් බලන්න අපිට කලින් ආවේ r3 ට නිව්ටන් 4යිනේ. අපි බලය මෙහෙන් උදලට අල්ලු කරාත් මේ දෙක අතර තෙරපුම් බලය ප්‍රතික්‍රියා බලය ආවේ අභිලම්බ ප්‍රතික්‍රියා බලය නිව්ටන් 4යි. දැන් එන්නේ නිව්ටන් 6යි. හැබැයි ළමයි මේ සම්ප්‍රයුක්ත බලය වෙනස් වෙන්නේ නැහැ. කලින් මේ පැත්තෙන් බලය යොදද්දී a මත සම්ප්‍රයුක්ත බලය නිව්ටන් 6යි. b මත සම්ප්‍රයුක්ත බලය නිව්ටන් 4යි. බලන්න දැනුත් ඕකම තමයි එන්නේ. දැන් නිකන් බලන්න b මත දැන් a මත සම්ප්‍රයුක්ත බලය 6 වෙනව නෙමෙයි. දැන් a මත සම්ප්‍රයුක්ත බලය මේ r4 විතරයි තියෙන්නේ නිව්ටන් 6යි. හරි. අර ස්කන්ධ අතර අනුපාතයට බෙදන්න පුළුවන් මුළු බලය. දැන් b මත සම්ප්‍රයුක්ත බලය ගත්තොත් හරි දැන් මේ පැත්තට යන්නේ. දැන් මේ පැත්තට බල ධනනේ. b ගෙන් මේ r4 අඩු වෙනවානේ එන්නේ සම්ප්‍රයුක්ත බලයනේ. එයා මත බල දෙකක් තියෙනවානේ මෙහාට b මෙහාට r4. r ලාගේ නිව්ටන් 10යි r4 ලාගේ 6යි. ඒ කියන්නේ නිව්ටන් කීයද? 4 වෙනවා. දැක්කද? ඒ ඔය විදිහට ළමයි දැන් මෙතන වස්තු තුනක් තිබ්බත් හරිද? වස්තු තුනක් තියලා ඔහම තල්ලු කරත් මෙහෙන් යොදන බලය මෙහෙන් යොදලා තල්ලු කරත් යන තරණ වෙනස් වෙන්නේ නැහැ. මෙහාට යන තරණයයි මෙහාට යන තරණයයි සමානයි. වෙනස් වෙනවා ළමයි මෙන්න මේ පුෂ්ඨ අතර ඇතිවන අභිලම්බ ප්‍රතික්‍රියා බල වෙනස් වීමක් වෙනවා. දැන් කලින් අවස්ථාවේ මෙතන ප්‍රතික්‍රියා බල දෙකේ විශාලත්ව නිව්ටන් 4යි දැන් එන්නේ 6යි කියලා. කලින් 4යි විලාගෙන. හරි දැන් මෙතන වස්තු තුනක් කියලා තල්ලු කරා. එතකොට මෙතනත් මොකද වෙන්නේ? මෙතනත් ඔයගොල්ලන්ට මොකක් හරි r5 කියලා ලකුණු කරගන්න පුළුවන්. මෙයාගෙන් මෙයාමත බලය මෙයාගෙන් මෙයාමත බලය. නේ? මෙහෙන් තල්ලු කරත් මෙහෙන් තල්ලු කරත් යන තරණේ එකමයි. හැබැයි මේවා අර පැත්ත මාර්ග වල තල්ලු කරද්දී මේ r අගයන් කලින් අවස්ථාවේ r අගයන් එක්ක වෙනස් වීමක් වෙනවා හැබැයි. හැබැයි අර වස්තුව මත ඇතිවන සංප්‍රයුක්ත බලය ගද්දී කරන්න තියෙන දැන් ස්කන්ධ තුනක් තියලා තල්ලු කරලා තමයි කරන්න තියෙන්නේ. මුළු බලය කෙලින්ම ස්කන්ධ අතර අනුපාතයට බෙදන්නයි තියෙන්නේ. ඒවා මතක තියාගන්න. ස්කන්ධ තුනක් තියලා ටක් ගාලා ඔයගොල්ලන්ට දැන් මේ වගේ ස්කන්ධ තුනක් අපි ගත්තොත් m1 m2 m3 නේ මෙන්න අපි යොදන මුළු බලයේ p තල්ලු කරන්න. යන තරණේ එතකොට මෙයාගෙන් මෙයා මත මෙයා සිරස් බල වැඩක් නැහැ මේක ලකුණු කරලා වැඩක් වෙන්නේ නැහැ නේ r1 මෙයාගෙන් මෙයා මත ආයි මෙයාගෙන් මෙයා මත නේ r2 හරි දැන් පද්ධතියේම f සමාන m දැම්මොත් මොකද වෙන්නේ මේ පද්ධතියේම f සමාන m දැම්මොත් හරි මේ පැත්තට බල යන පැත්තට දාන්නේ
හරි පද්ධතියට මේ සමානයි m දානවා. එතකොට p ඍණ r1 ධන r1 කැපිලා යනවානේ. ආයි ඍණ r2 ධන r2 සම්ප්‍රයුක්ත බලය දාන්නේ. යන පැත්තට තියෙන බල විතරයි ගන්නෙ. ලම්බක බල බරවල් ඒව ගන්නෙ නෑ. ස්කන්ධ දාද්දී m1 ධන m2 ධන m3 පද්ධතියේ ස්කන්ධ වතාවක් තරණේ. මේවා කැපිලා ගිහිල්ලා p යට m1 m2 m3 කියලා එන්නේ තරණේ. ඉතින් ඔය බලේ අරහෙන් යදුවත් ළමයි ඔය තරණේම තමයි එන්නේ. වෙනස් වෙන්නේ නෑ. හැබැයි දැන් මෙහෙන් යොදද්දි මේ අභිලම්බ ප්‍රතික්‍රියා බලා කියන්නේ නෝනේ. බලේ මෙහෙන් යොදලා කල්ලු කරොත් මෙහාට ඒ නාගයන් කලින් අගයන් එක්ක සමාන වෙන්නේ නැහැ වෙනස් වෙනවා. දැන් හැබැයි මෙයා මත සම්ප්‍රයුක්ත බලය ගන්න ඕන නම් මොකද්ද කරන්න තියෙන්නේ? එක එක වස්තු මත තියෙන සම්ප්‍රයුක්ත බලය. දැන් m1 මේ m3 මත සම්ප්‍රයුක්ත බලය ගන්න ඕන නම් r m3 මත සම්ප්‍රයුක්ත බලය ගන්න ඕන නම් r2 නේ. කරන් තියෙන්නේ අර මුළු යොදන බලයේ p බෙදන්නේ ස්කන්ධ අතර අනුපාතයෙන්. m1 m2 m3 බෙදලා මෙයාගේ ස්කන්ධෙන් වැඩි කරන්න m3 කින්. ඊට පස්සේ මෙයා මත m2 මත සම්ප්‍රයුක්ත බලය ගත්තොත් දැන් මෙහාට යන්නේ. එතකොට r1 විශාල වෙන්න ඕන r2 ට වඩානේ. m2 මත සම්ප්‍රයුක්ත බලය ගත්තොත් ඒ කියන්නේ r1 ඍණ r2 මෙහාට යද්දි මෙහාට බල දාන්න මෙහාට බල ඍණ. එයා මත බල දෙකයි තියෙන්නේ සිරස් බල. ඕක ලිව්වේ හැකි මුළු බලයේ p බෙදුවා ස්කන්ධ අතර අනුපාතයෙන් එකතුවෙන්. මෙයාගේ ස්කන්ධෙන් වැඩි කරා m2 කින්. තේරුණාද? ඊට පස්සේ මේවා MC වලට එනවා අත්ගාලා හදන්න පුළුවන් ඔය වගේ. ඊට පස්සේ m1 මත සම්ප්‍රයුක්ත බලය මේ පැත්තට. හරිද? ඒ කියන්නේ මොකද්ද? p ඍණ r1 මෙහාට බල දාන මෙහාට බල ඍණ. ඒක මුළු බලයේ බෙදුවා ස්කන්ධවල එකතුවෙන් m1 m2 m3 වැඩි කරා යාගේ ස්කන්ධයෙන්. හරි ඔන්න ඔක පොඩ්ඩක් මතක තියාගන්න. බහුවර්ණ වලටත් ඇවිල්ලා තියෙනවා. හරි. එතකොට අපි මේක කතා කරේ මේ මූලික වශයෙන් නිව්ටන් නියම 3 ඉගෙන ගත්තා සහ මූලික ගණන් කිහිපයක් ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි දැන් බලවල ස්වරූප ගැන කතා කරද්දී වස්තුවක බර කියන බලය ඉගෙන ගත්තා. නැත්නම් ගුරුත්වාකර්ෂණ බලය, ඒවත් බර. ඊට පස්සේ මේ අභිලම්බ ප්‍රතික්‍රියා බලය කියන බලය ඉගෙන ගත්තා. හරි. එතකොට මේ අභිලම්බ ප්‍රතික්‍රියා බලය තමයි බාහිරින් අපි යොදන බල මත වෙනස් වෙනවා. තෙරපුම වෙනස් වෙනවානේ ස්පර්ශ වෙලා තෙරපෙන ප්‍රමාණය වෙනස් වෙනවා. ඉතින් අපි දැන් ඊළඟ වීඩියෝ එකේ ළමයි කතා කරනවා මේ ආතති බලය. තන්තු වල සහ කම්බි වල ඇති වෙන ආතති බල ආශ්‍රිත ගණන් නිව්ටන් නියමත් එක්ක. හරි ඊට පස්සේ ඊළඟ මේ තුන්වෙනි වීඩියෝ එකේ අපි ඝර්ෂණ බලය රළු කුෂ්ඨ දෙකක් අතර ඇති වෙන බල කතා කරනවා. සහ අවසාන වීඩියෝ එකේ නිව්ටන් නියම ආශ්‍රිත විශේෂ කරුණු ගැන අපි කතා කරනවා. එතනින් තමයි නිව්ටන් නියම ටික ඉවර වෙන්නේ. වීඩියෝස් 4කින් මේ මාසය තුල ඉවර කරනවා. ඔයගොල්ලන්ට ඕන වෙලාවක වීඩියෝස් ටික YouTube ක්ලාස් එකට ජොයින් වෙලා බලන්න පුළුවන්. හරි මොනවා හරි ගැටලුවක් තිබ්බොත් මගේ ටෙලිෆෝන් නම්බරයට මැසේජ් එකක් දාලා කලින් මොනවා හරි ටියුට්ස් හරි මොනවා හරි ගන්න තියෙනවා නම් මොඩල් පේපර්ස් ගන්න තියෙනවා නම් ඒවල හැම එකම PDF ඕගොල්ලන්ට ගන්න පුළුවන්. ඒතර මම මේකේ වීඩියෝ එකේ පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ අර WhatsApp group වල සමහර group full වෙලා තියෙන්න පුළුවන්. ඒ වුණාට අනිත් අලුත් groups තියෙනවා. ඒවට join වෙන්න. ඒවට join වෙලා ඕගොල්ලන්ට මට පුළුවන් ඒකේ මම ටියුට්ස් දානවා, papers දානවා, අර පන්තිවල දෙන notes වල දානවා, PDF ඒවා අනිවාර්යෙන් print out දාගෙන පිළිවෙලට වැඩි කරගෙන යන්න. හරි ඉතින් ක්ලාස් යන අයටත් ඉතින් මේකට ජොයින් වෙන්න පුළුවන් මිස් වෙලා මොනවාට ඔයගොල්ලන් ලියා ගන්න බැරි වෙච්ච ඒවානේ දැන් පන්තිය සමහරට අසනීප වෙනවා ඒ වගේ ඒවා මිස් වුණාට පස්සේ ඊළඟ දවසේ ගියාම තේරෙන්නේ නැහැ හරි ඒ වගේ ලාව මේ වීඩියෝස් තියෙන එක ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් නේ ඒක වීඩියෝ එකකින් කොට දා ගන්න පුළුවන් හරි ඕනම කෙනෙක්ට සරලව කියලා දෙනවා හරි උනාට ගැටලු දෙනවා නම් අහන්න පහලින් කමෙන්ට් කරන්න හරි මේවල සීලම නිබන්ධන ටියුට්ස් හැම වීඩියෝ එකම පහල දාලා දිනවා පන්තියේ නෝට් එක ටියුට් එකේ ගණන් වලට උත්තර හදන විදිය හොඳයි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු හොඳට වැඩ කරන ළමයි ආරෝන්ට කියන්න සුබ දවසක් සියලු දෙනාට we'll go